අයිබෝන් ඔබ සියලුම දෙනාට ශ්‍රී ලංකේය දේශපාලන ශාස්ත්‍රය තුළ තවත් කිසියම් ආකාරයක කැළඹිලි සහිත සිද්ධීන් කීපයක් වාර්තා වුණු සතියක් අප මේ නිමාවට පත් කරමින් සිටින්නේ. ඒ අතර විශේෂයි දේශපාලනික කාරණාවක් නොවුනත් දේශපාලනික වශයෙන් පවා දැඩිසේ බලපෑ අදට වසර 25කට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ශූරීන් බවට පත්වීමේ 25 වන සංවත්සරය නැත්නම් රිදී ජුබිලිය අද දවසේදී තිබෙනවා. රටක් ජාතියක් ලෙස අප සියල්ලන්ම ඒ සමරන්නේ දැඩි සතුටකින් අප සිහි කරන්නේ දැඩි සතුටකින්. ඒ පිළිබඳ නිල උත්සවය අද දහවල් වරුවේ අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ වගේම බුර්කාව තහනම් කිරීම පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් පිළිබඳ සංවාදයක් ගොඩනගමින් තිබුණා. නමුත් අවසානයේ අද දවසේදී රජය විශේෂයෙන්ම නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ පිළිබඳ හදිසි අවශ්‍යතාවයක් නොමැති බව. ඒ වගේම සිංහරාජ්‍ය වනාන්තරය සම්බන්ධව තවත් මාතෘකාවක් ගෙවී ගිය සතිය තුළ වඩාත් ඉදිරියට මතුවෙමින් තිබුණ බව ඔබ කවුරුත් දන්නා කාරණාවක්. කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තියෙහි කිසියම් ආකාරයක අඩුවක් ගෙවී ගිය සතිය තුළ අපට දැක ගන්නට හැකියාව ලැබුණා. වාර්තා වුණු රෝගීන්ගේ ප්‍රමාණය යම් තරමකින් පහළ යාමත් සමග ඒ වගේම එන්නත් කරන වැඩපිළිවෙලත් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ අතරතුර අසත් සාලේ මහතා විසින් කරන ලද විශේෂ ප්‍රකාශයක් පිළිබඳ තවත් දැඩි කැළඹීමක් ඇති වුණා. ඒ වගේමයි අද දවසේ වාර්තා වුණු විශේෂම සිද්ධියක් බවට පත් වුණා. හිටපු අමාත්‍ය රවි කරුණානායක මැතිතුමන් ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම. මේ සියලු සිද්ධීන් එක්ක අපිට ගෙවිගේ සතියේ දේශපාලනය ලිහා පෙරලා ගන්නට අවස්ථාව ලැබෙවි. මේ කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය. අපි අද දවසේ සංවාද කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම පවතින දේශපාලන තත්ත්වය හැම රටේ හෙට දවසේ කෙසේ වේද යන්නා වූ කාරණාව. ඒ සඳහා අපි අද දවසේදී ගෞරවයෙන් ආරාධනා කළා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැත්නම් රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යතුමන්ට අපි ඔබතුමන්ව ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුර මන්ත්‍රීතුමන්ට ආරාධනා කළා. ඔබතුමන්ට අයිබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් හිරත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබඩ මන්ත්‍රීතුමන්ට අපි ආරාධනා කළා. ආයුබෝවන් කියලා අපි ඔබතුමන්ව පිළිගන්නවා. ඒ වගේම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මැතිතුමන්ට අපි ආරාධනා කළා. ආයුබෝවන් කියලා අපි ඔබතුමන්ව පිළිගන්නවා. ඔවුන් තිදෙනා සමගයි විශේෂයෙන්ම මේ පවතින දේශපාලන කාරණාවන් සහ ඒවායේ බලපෑම හිට දවසට කෙසේ සිද්ධ වේවිද යන්න අප ලියා ගන්නට බලාපොරොත්තු වෙන්නේ. අදත් සංවාදය ආරම්භ කරන්න රජයේ පාර්ශවයෙන් අප ජානක වක්කුඹුර මැතිතුමන්ට ආරාධනා කරනවා. ස්තුතියි. ගොඩක් වෙලාවට අද දවසේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධව හිටපු මුදල් ඇමැතිතුමා රවි කරුණානායක මැතිතුමා ඇතුළු ඒ පිරිස රිමන්ඩ් බන්ධනාගාර ගත කරා. ඒ වගේම අවුරුදු ගණනාවක් මේ රටේ ජනතාව බලා හිටියා බැඳුම් කර සිද්ධිය සම්බන්ධ අයට යම්කිසි නීතියෙන් යම්කිසි කටයුත්තක් වෙයි කියලා. ඉතින් අපි හිතනවා මේ ආණ්ඩුව බලයට පත් වෙලා අවුරුද්දයි මාස ගාණක් ගියත් ජනාධිපතිතුමා පත් වෙලා ගොඩක් දෙනෙක් කිව්වා මේවා කෙරෙන්නේ නැහැ කියලා. හැබැයි අපි කිව්වා අපි නීත්‍යානුකූලව තමයි යම්කිසි කටයුත්තක් කරන්න කියලා. ඒ නිසා පහුගිය ආණ්ඩුව කාලේ ඔබ දැක්කා මේ උස්සගෙන යනවා අරගෙන ගිහිල්ලා ඔහි බන්ධනාගාරගත කරලා හිටන් නිදොස් කොට නිදාස් වෙලා යනවා. ඒ දේශපාලන වශයෙන් කරපු කටයුතු. අපි එහෙම කිසි කෙනෙකුට කරේ නැහැ. අපි හරියට හොයලා බලලා නීතිපති දෙපාර්තමේන්තුව දන්නලා තමයි මේ කටයුතු කරේ. ඒක නිසා අද දවසේ වෙනකොට මේ බැඳුම් කර සිද්ධියට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක තමයි රජයක් කරන්න ඕන නිකම් මිනිස්සු ගෙනියන්නේ නැතුව ඒ නීතිය හැමෝට පමුණවන්න ඕන. ඒකට සම්බන්ධයි කියන සැකකරුවන්. ඒ වගේම පහුගිය දින ගණනාව තුළ හිටපු ආණ්ඩුකාරවරයා අසස්සාලි යම් ප්‍රකාශ කරා. ගොඩක් දෙනෙක් කියව මේ ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සෙක් ප්‍රකාශයක් කරා නම් එවෙලම ගිහින් අත්අඩංගුවට කියලා රිමන්ඩ් කරනවා. අසස්සාලට එක නීතියක් අනිත් පැයට තව නීතියක් කිව්වා. මම ඊයේ දවසෙත් කිව්වා මාධ්‍ය හමුවකදී අසස්සාලට නීති හරියටම ක්‍රියාත්මක වෙයි කියලා. දැන් අසස්සාලට නීති හරියටම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට සමගි ජනවල බේගේ අපේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ മന്ത്രിවරයෙක් අද කියනවා මේ දේශපාලන වැඩ කියලා. හැබැයි සරත් පොන්සේකා මහත්මයා කියනවා මේක පරක්කු වැඩි. ගන්න තිබෙන මේක ඉස්සෙල්ලා
අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්නේ මීට ඉස්සෙල්ලා කියලා. එතකොට පරස්පර අදහස් දෙකක් එක පැත්තෙම කියනවා. ඒක නිසා ඔබට පේනවා අපි යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා නම් ඒක නීතිපති දෙපාර්තමේන්තුවෙන් තමයි මේ කටයුත්ත කරේ. ඒක තමයි රටේ නීතිපති දෙපාර්තමේන්තුවේ. ඒ වගේම පොලිසිය තියෙනවා. CID එක තියෙනවා. ඉතින් දේශපාලඥයෝ ඇඟිලි ගහන්න ගියාම තමයි මේ නැති ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා අපි නීතියට කටයුතු කරන්න ඉඩ දීලා තියෙනවා. ඒකේ දැන් අසස්සාලි මේකට විතරක් නෙවෙයි තව ඒවට සම්බන්ධයි කියලා කියනවා. ඉතින් ඔක්කොම හොයන්න ඕනේ. අපි බැලුවොත් එහෙම පාස්කු ප්‍රහාරයේ මේ වාර්තාවත් එක්ක යම් යම් ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. දැන් මේකේ මම කියන්නේ මේ පහුගිය ආණ්ඩුවේ දැන් ඒ පැත්තෙන් යම්කිසි අඩුපාඩුකම් රාශියක් වෙලා තියෙනවා. ඒ එක්කම මේක ගහන්න මේගොල්ලන්ට උදව් කරපු තව මුදල් දීපු එහෙම නැත්නම් පිටරටින් උදව් කරපු මේ සියලු දෙනාම හොයලා හිටන් දඩුවම් කරන්න ඕනේ. දැන් මම අදත් කියනවා විජේදාස රාජපක්ෂ මහත්මයා හොඳ හිලිදරුවක් කළා තියෙනවා. එතුමා මේක පාර්ලිමේන්තුවේ නෙමෙයි කිව්වේ. පාර්ලිමේන්තුව පිටද මාධ්‍ය ඇවිල්ලා කිව්වා. හැබැයි ඒක නම් ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. මොකද එතුමා ප්‍රසිද්ධියේ කියනවා මේ පුජ්‍යල මේකට සම්බන්ධයි කියලා. ප්‍රසිද්ධියේ සම්බන්ධයි කියුවා එක්ක එතුමාගෙන් ගිහින් කටුත්තරයක් අරගෙන. මේකට නීතිය හරියටම ඒක ටිකක් ප්‍රමාද වැඩි කියලා මට පේනවා. ඒ නිසා මම මේ රටේ මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඔක්කොටම කියනවා. මේවට ඉක්මන් පියවර ගන්න ඕනේ. දැන් එතුමා මේක කියලා ගොඩක් කල් වෙනවා. ඉතින් මේ ගොඩක් කල් වෙච්ච දෙයට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ඒ නීති අංශ සියලු දෙනාම කටයුතු කරන්න ඕන. නිසා අපි හැම වෙලෙම බලන්නේ මේ කටයුතු හරියට ඉෂ්ට කරලා දෙන්න. ඒ නිසා පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට තරාතිරම නොබලා කටයුතු කරන්න ඕන. නිසා ඒ ප්‍රහාරයේ සම්බන්ධව හිටපු ආණ්ඩුවයට ඒකේ ලොකු වගකීමක් තියෙනවා. තමන්ගේ වගකීම පැහැරහැරීම පිළිබඳව. ඒ වගේම මම ඉස්සෙල්ලා කිව්වා වගේම මේකට සම්බන්ධ වෙච්ච අය මේ කට්ටිය විතර නේ තව කට්ටියක් ඉන්නම ඕනි. ඒකට ඒ අයටත් හොයලා හරියාකාර දනුවම් දෙන්න ඕනේ. ඉතින් අපි බලාපොරොත්තු වන රජයක් හැටියට මේවට හරියට ක්‍රියා කරන්න අපි ඕන වෙලාවක කියන අපිට කිසි කෙනෙක් ආරක්ෂා කරන්න උවමනාවක් නැහැ. මොකද අපි නෙමෙයි මේ කාලේ බලයේ හිටියේ. ඒතර අපිට ආරක්ෂා කරන්න කිසි කෙනෙක් උවමනාවක් නැහැ. දැන් මේවා ටිකක් ප්‍රමාද වෙනකොට ජනතාවගේ හිතේ අපි මේ යම්කිසි ආරක්ෂාවක් කරනවාද කියලා. ඒ නිසා මම අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන සියලුම ආයතන වලට කියනවා. අර විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමා කියපු දේ ඉක්මන් කරන්න. ඉක්මන් කළා ඒකට අවශ්‍ය කරන කටයුතු කරන්න. එතකොට මේ රටේ ඔක්කොටම පෙයි හරියටම නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ නිසා අපි හැම වෙලෙම පිටින් ඉන්නේ හරි දේ පැත්තේ හැම වෙලෙම පිටින් හිටිනවා. ස්තුතියි ඔබතුමන්ට සංවාදය ආරම්භ කළාට ජේසී අලුවතොල මන්ත්‍රීතුමනේ විශේෂයෙන් තුමන් මාතු කරන කාරණාවක් තමයි දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාවත් එක්ක අපි දැක්කා අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා කරන ලද කිසියම් ප්‍රකාශයක් පිළිබඳ දැඩි ආందోලනයක් මතු වුණා. ඊට පස්සේ ඒකට කිසියම් නීතිමය ක්‍රියාමාර්ගයන් ගනිමින් සිටිනවා. දැන් ඒ ප්‍රතිපාර්ශවයෙන් නැත්නම් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමන් එල්ල කරන ලද චෝදනාවක් තියෙනවා. ඒ වගේම අද සමගි ජන බලවේග නියෝජනය කරන පිරිසක් ඉලක්ක කරගනිමින් ඒ සම්බන්ධ ඇයි ඒකට පක්ෂයක් හැටියට හෝ පෞද්ගලිකව ඔවුන් තවමත් නීතිමය මැදිහත් වීමකට යන්නේ නැත්තේ? ඇත්තටම ප්‍රියාල් බොහොම ස්තුතියි අද සියත වැඩසටහනට අපිට සූලිය වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අද මේ වෙනකොට රට තුළ ව්‍යාකූල තත්ත්වයන් ගණනාවක් මතුවලා තියෙනවා. එකක් තමයි රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය අද ඉතාමත් අමාරු තැනකට බිත්තියට දැන් හේතු වෙලා තියෙනවා. එතකොට ඒ වගේම අද මේ රටේ 69 ලක්ෂයක් ඡන්දය ලබාගෙන ජනතාවට විශාල පොරොන්දු ගණනාවක් දීලා විශේෂයෙන්ම දැන් ඔය එතුමා කියපු පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයට අපි දැක්කා ජනාධිපති මැතිවරණට කලින් කිව්වේ අපි සති දෙකක් ඇතුළත සියලු දෙනා අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. දැන් අවුරුදු 1කමාරකට කිට් වෙන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දකින්න දැන් පාස්කු ප්‍රහාරේ වාර්තාව කොටසක් අපි පාර්ලිමේන්තුවට දීලා තියෙනවා ඒ බැලුමක්. ඒ වගේම නීතිපතිතුමාට දුන්නා කියලා කියනවා. ඒ කොහොම වුණත් මේක යම් දේවල් මේ වාර්තාවේ යම් දේවල් සංශෝධනයට ලක් වුණා කියන සැකේ දැන් මතුවලා තියෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම මේ ප්‍රහාරය සම්බන්ධයෙන් රටේ ජනතාව බලාපොරොත්තු වුණු ඒ සියල්ල මේකෙන් ඉස්මතු වෙලා තියෙනවද කියලා ගැටලු සහගත තත්ත්වයන් ගණනාවක් තියෙනවා. ඒ වගේම මේකෙදි සහරාන් ඇතුළු කණ්ඩායමකට
2012 විතර කාල සීමාව තුළ ඉඳලා පඩි ගෙවුවා කියන කතා මේ පඩි ගෙවුවා කියන එක දැන් පිළිඅරන් දිනවා මාධ්‍ය අමාත්‍යවරයා පිළිගත්තා. ඒතර ඒව ගැන මේ වාර්තාවේ කොහොමද සඳහන් වෙලා තියෙනවද කියලා ලොකු සැකයක් මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ හැම කාරණයක් දිහා බැලුවාම ඇත්තටම අපිට හරියට මේකේ මුදල් වියදම් කරේ කවුද? ඒ වගේ මේක පිටිපස්සේ මහමොලකරු කවුද කියලා හොයාගන්න ඌමනාවක් රජයට තියනවාද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. මොකද පාර්ලිමේන්තුව අපි දැක්ක එදා විශේෂයෙන්ම අමාත්‍යවරයෙක් අපේ මහින්දානන්ද අලුත්ගේ අමාත්‍යවරයා කිව්වා දැන් මේකේ මහමොලකරු තමයි මේ සහරාන් කිව්වා. දැන් එතකොට රජය මේකේ මහමොලකරු සහරාන් නම් ඒ සිද්ධියේදීම ඒ සුයිසයිඩ් බෝම්බේ මෙයා මැරුණානේ. ඉතින් ඇත්තටම අපි දන්නවා ත්‍රස්තවාදී සංවිධානයක මෙවැනි ක්‍රියාවක් කරද්දී ඒකට අදාළ නායකයෝ ඔක්කොම ඝාතනයට ලක් වෙන්නේ නැහනේ. සුයිසයිඩ් වෙන්නේ නැහනේ. ඉතින් එහෙනම් මේකේ ඉන්නේ කවුද කියන එක තමයි වැදගත්ම දේ. එතකොට ඉන්දියාවට පලා ගියේ කාන්තාව. විශේෂයෙන්ම කටෝපිටියේ බෝම්බකරුගේ ඒ භාර්යාව සම්බන්ධයෙන් මේ කාරණාවලදී හොයලා බලලා තියෙනවා මේ වෙනකන්. මොනවද කරලා තියෙන්නේ? ඒ නිසා අපිට පැහැදිලි මේකෙදී යම් දෙයක් වසන් කරන්න විශාල උත්සාහයක් ගන්නවා. මැතිවරණ පෙර කියපු කතාව නෙමෙයි. මොකද විශේෂයෙන්ම අපි දැක්ක ජනාධිපතිතුමා පැහැදිලිවම කියනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි මේ පාස්කු ප්‍රහාරය උඩින් ඇවිල්ලා ඡන්දෙ ගත්තේ නැහැ කියලා. ඉතින් පැහැදිලිවම අපි කියන්න ඕනේ මේ පාස්කු ප්‍රහාරය සිදු වෙලා සතියක් ඇතුළත දෙකක් ඇතුළත තමයි එතුමා කිව්වේ මම ජනාධිපති ඡන්දෙට එනවා කියලා. ඉතින් ඒක තමයි 69 ලක්ෂයක් ඡන්දෙ ගන්න රට ජාතිය ආගම ජාතික ආරක්ෂාව මේ කාරණා කියලානේ ගත්තේ. ඉතින් එහෙනම් රජයේ යුතුයකමක් තියෙනවා මේ සම්බන්ධව ඒ අදාළ සියලු දෙනා ඒ ජීවිත ගණනාවක් අහිමි වුණා තාමත් ආබාධිත තත්ත්වයේ ඉන්නවා. ඉතින් එයාලා ඒ සියලු දෙනාට සාධාරණයක් වෙන්න නම් මෙවැනි තත්ත්වයක් රට තුළ ආපහු ඇති නොවෙන්න නම් මේ මහමොලකරුවන් ඇතුලේ ඒකට උදව් ආධාර කරපු ඒ හැම කෙනාම නීති හමුවට ගේන්න ඕන කියන තමයි අපේ මතය. එක. ඒ වගේම ඊළඟට අපි පැහැදිලිවම කියනවා අද මේ වෙනකොට දැන් බලන්න අද ඩොලර් එක 200 පැන්නවා. ඒක බලන්න මේ තත්ත්වය අද උදා වෙලා තියෙන්නේ මොකද? මේ ඩොලර් එක 200 පන්නනකොට අද අපේ ආනයනේ සීමා කරලා තියෙන වෙලාවක්. වාහන ගෙන්නන්න බෑ. එතකොට අවශ්‍ය ටයිල් වගේ නොයෙකුත් දේවල් බාන්න ගණනාවක් තහනම් කරලා රටට ගෙන්නන්න බැරිව තියෙන වෙලාවක තමයි මේ ඩොලර් එක 200 දක්වා වැඩි වෙන්නේ. දැන් අපි ඇත්තටම හැමදාම රජයක් කියනවනේ දීර්ඝ කාලයක් අපිට මේ බාන්න ගෙන්නීමේ තහනම තියාගන්න බෑ. ඒක ලිහිල් කරාම මේ ඩොලර කීයට යයිද? ඒ නිසා අද මේ රටේ තියෙන ආර්ථිකය හැසිරීමේ තියෙන වැරදි ප්‍රතිපත්ති නිසා, වැරදි ක්‍රියාමාර්ග නිසා අද විශාල ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. බලන්න ඒ ASCII දැන් අපිට ඉස්සල්ලාම මේ බදු මේ රජයේ බලයට පත් වුණු ගමන් බදු ආදායම විශාල ප්‍රමාණයකින් බිලියන 600කට වඩා අහිමි කරගත්තා. ආදායමක් අපිට ඇත්තටම ණය ගොඩක් අරගෙන ණය ගෙවන්න තියෙන රටක් හැටියට අපිට ආදායම් තියෙන්න ඕන. ඒතර බලන්න දැන් මේ රජය කරන දේවල් දැන් බලන්න මේ සීනි වලින් මේ වෙනකොට බිලියන 16කට ආසන්න. බිලියන 15.9ක්. රුපියල් කෝටි 1590ක්. අපිට බදු වශයෙන් අපිට අහිමි වෙලා තියෙනවා. ඒක විශාල වංචාවක්. මොකද මේ බදු අඩු කරනකොට අපිත් විශ්වාස කරා මේකේ වාසිය ජනතාවටයි කියලා. කොහොමද ජනතාවට සීනි ඒ වාසිය ගියේ නැහනේ. රුපියල් 50 ඉඳලා 725ට බද්ද අඩු කරනකොට ඒ ගැසට් එක ගහනකොට ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා 14 වෙනිදා ඉඳන් ඒක අඩු වුණා. ඒ කියන්නේ රජයට ලැබෙන බද්ද අඩු වුණා. නමුත් රජය ගැහුවා තව ගැසට් එකක් සීනි මිල රුපියල් 85 දෙන්න කියලා සිල්ලර මිල. ඒක ක්‍රියාත්මක වුණේ නැහනේ. එතකොට අද සීනි වල ඒ බදු අඩු කිරීම තුළ ජනතාවට ඒ වාසිය ගියෙත් නැහැ. ඒ වාසියගේ එක සමාගමකට විශේෂයෙන්ම රජයේ අපි පැහැදිලි කරන්න ඕනේ ඒක රජයට උදව් කරන මිත්‍ර සමාගමකට තමයි මේ වාසිය වැඩිපුර ගිහිල්ලා. මොකද ඒ වාසිය කාලය තුළ 60%ක සීනි ගෙනල්ලා තියෙන යාලා විල්මා සමාගම. ඉතින් ඒ නිසා අපි කියනවා රජය Taman ගජ මිතුරන්ට රටේ ආදායම රටේ ජනතාවගේ මුදල් මේ විදිහට වංචා කරන්න අවස්ථාව ලබා දීලා රටේ ජනතාව ඉතාමත් අපහසු තැනකට දාලා තියෙනවා. අද මේ වෙනකොට රටේ ජනතාව විශේෂයෙන්ම අපේ රටේ විදේශ ශ්‍රමිකයන් ඉතාමත් අන්ත අසරණ තත්ත්වයට විදේශ රටවල් වල දුක් විඳිනවා. අද ඒ අයට ලංකාවට එන්න විදිහක් නැහැ. ඒතකොට ඒ අය එනකොට නිරෝධානයේ දින 14ක හෝටල් නිරෝධානයේ කරලා ලක්ෂ ගාණක් ගෙවන්න වෙලා තියෙනවා. අද විශේෂයෙන් මතක් කරන්න ඕනි අපි දැක්කා දැන් මේ රජයේ අමාත්‍යවරයෙක් ඇටියට විදේශගත වුණාම ඩුබායි රටට නම රාජපක්ෂ මැතිතුමා එතුමා එනකොට චක්ලේඛනයක් නිකුත් කරා. ඇත්තටම මේ විදේශ ගමන් බලපත්‍රයේ විශේෂයෙන්ම VIP එහෙම නැත්නම් මේ රාජ්‍යතාන්ත්‍රික සහ රාජකාරී ගමන් බලපත්‍ර තියෙන පවුලේ අයටත්
නිරෝධානය ගෙදර කරන්න පුළුවන්. දන්නේ මේ එක රටක එක නීතියක්ද මේ තියෙන්නේ? එහෙමනම් අපේ විදේශ රටවල් වල රැකියා කරලා මේ රට වෙනුවෙන් විදේශ විනිමය හොයන බිලියන ගාණක් බිලියන 7කට වඩා හොයන අයට කොයි අවස්ථාව? ඒ නිසා විශාල අසාධාරණයක් අද මේ රටේ ජනතාවට සිදු වෙනවා. ස්තුතියි ඔබතුමන්ට වඩබඩ මන්ත්‍රීතුමනි විශේෂයෙන් එතුමන් මතු කරපු කාරණා දෙකකින් අපි ඉදිරියට යමු. ඔබතුමන්ට එතනින් ආරම්භ කරන්න පුළුවන් නැත්නම් වෙනත් කාරණාවකින් ආරම්භ කරන්න පුළුවන්. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව සංශෝධනය වුණාද කියලා ගැටලුවක් මතුවෙනවා කියන කාරණාව එතුමන් කිව්වා. ඒ වගේම සීනි පිළිබඳ නැත්නම් එහි සිදු වුණු බඩු අඩු කිරීම තමන්ගේ හිතවතුන් සඳහා සහන සැලසීමක් හැටියටද ක්‍රියාත්මක වුණේ කියන ප්‍රශ්නයක් නැගුණා. පියල් මුලින්ම ස්තුතිවන්ත වෙනවා අද මේ සියත මේ සුලිය කාලීන දේශපාලන සංවාදයට ආරාධනා කිරීම පිළිබඳව අපේ හිතවත් මන්ත්‍රීතුමා අලවතුල මැතිතුමා ඉදිරිපත් කරපු කරුණු දෙකම ගත්තාම මේ යහපාලන රජය ගෙදර යවලා 69 ලක්ෂයක ජනවරම අතිගරු ජනාධිපතිතුමාට ලබා දෙනකොට මේ රටේ ජනතාව ප්‍රධාන කරුණු 5ක් 6ක් බලාපොරොත්තු වුණා. ඒකෙන් ප්‍රධානම කාරණාව තමයි පියාල් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන එක. මොකද අපි දැක්කා 2015 මේ රට කුමන්ත්‍රණකාරී විදිහට අත්පත් කරගත්තු කණ්ඩායම විසින් රාජ්‍ය නොවන සංවිධාන ඊළඟට වහබ්වාදය, බෙදුම්වාදය ඒවා උඩුදුවල ගිහිල්ලා ඒකේ අවසාන අවස්ථාව තමයි ඔය පාස්කු ප්‍රහාරය. එතකොට මේ හරහා රාජ්‍යයේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව මුළු මනින්ම අභියෝගයට ලක් වෙලා තිබෙනවා. එහෙනම් අද වෙනකොට අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජයට පුළුවන් වෙලා තිබෙනවා මේ රාජ්‍ය ආරක්ෂාව තහවුරු කරලා නැවත වතාවක් කිසිම ආකාරයකට මේ රටේ බෝම්බ පුපුරන බෙදුම්වාදයට හිසුසවන්න දෙන්නේ නැති කුමන්ත්‍රණ ක්‍රියාත්මක නොවන ආකාරයට බුද්ධි අංශ ශක්තිමත් කළා, තොරතුරු අංශ ශක්තිමත් කළා, විමර්ශන අංශ ශක්තිමත් කළා යම් සිදුවීමක් සිදු වෙනකොට වළක්වා ගන්න නෙමෙයි සිදු නොවෙන්න ආරක්ෂා කරගන්න පුළුවන් මට්ටමකට රාජ්‍ය බුද්ධි අංශය ශක්තිමත් කරලා ක්‍රියාත්මක වීම පවතිනවා. ඒ නිසා අපි කියන්න ඕනි මෙතුමලා බලාපොරොත්තු වෙච්ච ආකාරයට එහෙම නැත්නම් මෙතුමලාගේ කාර්යය තිබිච්ච ආකාරයේ රාජ්‍ය ආරක්ෂාව තර්ජනයකට ලක් වෙලා නැහැ කියන කාරණාව අපි බය නැතුව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕනේ. එතකොට පාස්කු ප්‍රහාරයේ වාර්තාව වෙනස් කළා කියලා මේ මෙතුමලා මේ කියන තොරතුර මේක මේ සමගි ජන බලවේගයට අදත් එදා එක්සත් ජාතික පක්ෂයටත් ආවේනික දෙයක් තමයි මේ ප්‍රකාශය පියාලේ. මොකද ඒකට හේතුව මෙතුමලාගේ කාලයට සාපේක්ෂව තමයි මෙතුමලා අද මේ වර්තමාන රජයේ දිහාත් බලන්නේ. මෙතුමලා අධිකරණයට කෝල් කළා, අධිකරණ විනිශ්චයකාරවරුන්ට බලපෑම් කළා, නඩු තීන්දුව වෙනස් කරන්න කටයුතු කරපු අය අද හිතනවා මේ රජයත් ඒ ආකාරයේ කටයුතු කරනවා කියලා. අපි ඒ මුළු මනින්ම ප්‍රතික්ෂේප කරනවා. මේ කොමිසම පත් කළේ, කොමිසමේ නිලධාරීන් නම් කළේ එතුමලාගේ රජයේ කාලේ. ඒ නිසා අපි වගකීමෙන් යුතුව සඳහන් කරනවා එහෙම කිසිම ආකාරයකට අපේ රජයේ පත් වුණාට පසුව මේ කියන වාර්තාවට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවට කිසිම ආකාරයක බලපෑමක් සිද්ධ කළේ නැහැ කියන එක. ඒ විතරක් නෙමෙයි අද වෙනකොට ඒ වාර්තාවේ වෙළුම් 22ම නීතිපතිතුමාට බාර දීලා තිබෙනවා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා, නීති අංශ දැනුවත් කරලා තිබෙනවා, නීතිපතිවරයාට අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා විධානය කරලා තියෙනවා, නීත්‍යානුකූලව කටයුතු කරලා මේවට පිටිපස්සේ ඉන්න මහා මොලකරුවන් හොයාගෙන සැලසුම් කළේ කවුද, මුදල් ආයෝජනය කළේ කවුද, නායකත්වයේ සැපුවේ කවුද, පුහුණුව දුන්නේ කවුද, මේවා පිටිපස්සේ ඉඳගෙන මේ කියන උපක්‍රමික සැලසුම් මෙහෙවන්න දායක වෙච්ච සියලු දෙනා හොයාගන්න කියලා. අපි දකිනවා කොමිසමක් විදිහට ඒ අයට යන්න පුළුවන් උපරිම මට්ටමට ඒ අය ගිහිල්ලා තිබෙනවා. දැන් මෙතනින් එහාට තියෙන්නේ පියාල් මෙහි අපරාධ යුක්තිය පසිදවීම. එහෙම නැත්නම් බුද්ධිමය තොරතුරු අරගෙන එතනින් එහාට ගැඹුරට ගිහිල්ලා මේ මොලකරුවන් හොයාගන්න අපි කියනවා මෙතුමලාට කලබල නැතුව ඉන්න, ප්‍රජාතන්ත්‍රවාදීව රටේ තිබෙන නීතියට ගරු කරමින්, අධිකරණ පද්ධතියට බලපෑම් කරන්නේ නැතුව, නීති පද්ධතියට බලපෑම් කරන්නේ නැතුව, අරලියගහ මන්දිරයේ තමුන්නාන්සලා තීරණ ගත්තා වගේ නැතුව, නඩුකාරයින්ට කෝල් දුන්නා වගේ නැතුව, නීතිය ක්‍රියාත්මක කරන අයට ස්වාධීනව මේ පරීක්ෂණ කළා අදාළ මොලකරුවන් ඉදිරිපත් කරන්න අල්ලා ගන්න අවස්ථාව දීලා තිබෙනවා. ඊළඟට ඔබතුමාගේ ප්‍රශ්නේ තමයි මේ සීනි මංකොල්ලයක් ගැන කතා කරනවා. මට පොඩි කාලයක් අවශ්‍යයි පියාල් මේක පැහැදිලි කරන්න.
මොකද 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ පනත අනුව තමයි මේ සීනි වල බදු අඩු කරන්න තීරණය කරන්නේ රජය විසින් 2020 10 වෙනි මාසේ 14 වෙනිදා. ඒ වෙනකොට ලෝකේ දැන් මම මුලින්ම කියන්න අවශ්‍යයි මේ බදු අඩු කිරීම හරහා බදු අඩු කිරීම කියන එකම රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක්. ඒ රජයේ ප්‍රතිපත්තිමය තීන්දුව හරහා විවෘත ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වන රටක බදු අඩු කරන්න තීරණය කරපුවාම රජයට බදු ආදායම අහිමි වෙනවා. ඒක ඇත්ත. මම කියන්නේ නෑ රජයට බදු ආදායම අහිමුනේ නෑ කියලා. රජයට බදු ආදායමක් අහිමි වුණා ඒ මෙතුමලා කියන ඉලක්කම නෙවෙයි අහිමුනේ. ඒක උපකල්පිත ඉලක්කමක්. මගේ දෙවෙනි වටේදී ඒ උපකල්පිත ඉලක්කම නැත්තම් ආවස්තික පිරිවැය ගණනය කරලා උපකල්පිත අලාභයක් තමයි මේ අහිමි වෙච්ච අලාභය විදිහට පෙන්වන්නේ. ඊළඟට දෙවෙනි කාරණාව තමයි මෙතන තිබෙන මේ නිසා කිසියම් ඒ කියන්නේ චේතනාත්මකවම යම් කිසි ව්‍යාපාරිකයෙකුට ලාභ ලබන්න එහෙම නැත්නම් ව්‍යාපාරිකෝ කීප දෙනෙකුට ලබන්න ප්‍රතිපත්තිමේ තීරණ රජයේ ගත්ත කියන චෝදනාව අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රතිපත්තිමේ තීරණය උපක්‍රමිකව කළමනාකරණය කළ යම් කිසි කෙනෙක් එහෙම ව්‍යාපාරික ලාභ ලබලා තියෙන්න පුළුවන්. හැබැයි චේතනාත්මකව වංචා කිරීමට බදු වංචා කිරීමට රජයට අලාභ කරන්න එහෙම නැත්නම් ජනතාවගේ මුදල් බදු විදිහට මහා භාණ්ඩාගාරයේ එන්න තියෙන එක ව්‍යාපාරිකයෙක් අතට යන ආකාරයේ තීරණයක් මෙතන අරගෙන නැහැ. වගකීමෙන් යුතුව කියනවා එවැනි දෙයක් කළා තියෙනවා නම් අපිත් ඒ විමර්ශනය කිරීමට උදව් කරනවා විතරක් නෙවෙයි ඒට විරුද්ධව හඬ නගනවා කියන කාරණාවත් මම කියන්න ඕනේ. ස්තුතියි ඔබතුමන්ට වසන්ත සමරසිංහ මැතිතුමනි. දැන් විශේෂයෙන් මෙතුමන් වතු කරන කාරණාව තමයි චේතනාන්විතව කරපු කාරණාවක් නෙමෙයි මේක. නැත්නම් ඒ තුල වංචාවක් සිදු වෙලා නැහැ. නමුත් පාඩුවක් නම් සිදු වෙලා තියෙනවා කියන කාරණාව. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ කාරණාව එළියට ගෙනල්ලා වැඩියෙන්ම කතා කරපු පක්ෂය නිසා අපි එතනින් පටන් ගමු. ස්තුතියි මේ සාකච්ඡාව එතනින්ම පටන් ගත්තා නම් හොඳයි කියලා මටත් හිතුණා. මම මේ එතනින් නෙමෙයි පටන් ගන්න හිටියේ. බොහෝ දේවල් තිබුණත් මේ අර දැන බොරු කීමත් එකක් නේ. ඒ නිසා සාමාන්‍ය මේ වංචාව පිළිබඳ මම ජනවාරි මාසේ 4 වෙනිදා පැමිණිල්ල මේ තියෙන්නේ. මේ පැමිණිල්ල දානකොට අපේ රටට ඒ වෙනකොට ගෙනලා තිබිච්ච සීනි තොග බොන්ඩඩ් වෙයාහවුස් වල, ඒ කියන්නේ බන්ධිත ගුදම් වල නිදහස් නොකරගත්ත සීනි තොග මේ රුපියල් 50යි බද්ද 725ක් කරාට පස්සේ ඒවා නිදහස් කරගත්ත විදිය, සතොස වැඩි මිලට සීනි අරගෙන රුපියල් 85 ගානේ ගත්ත විදිය, ටොන් 2650ක් සතොසෙන් අරන් විකුණපු ආකාරය පිළිබඳව මේ CID එකට පැමිණිල්ල දැම්මා. දැන් මේ 1590 වාර්තා වෙන්නේ මාර්තු මාසේ 2021 පෙබරවාරි 20 වෙනිදාට තමයි මේ පාඩුව කියන්නේ. දැන් මේ පාඩුව ගණන් හදන්නේ කොහොමද? ලෝක වෙළඳපොලේ සීනි මිල තියෙනවා. අපි ලංකාවට දැන් සීනි ගේන්නේ බලපත්‍ර වලට. එතකොට රජය බලපත්‍ර කරුවන්ට සීනි ගෙන්නන්න කියනවා, බද්දක් ගන්නවා. ඒ බද්ද රජයේ ආදායම ලෙස එකතු වෙනවා. එතකොට දැන් බද්ද අඩු කරන්නේ ආණ්ඩුව ජනතාවට සහන දෙන්න. ඒක ජනතාවට සහන දෙන්න බද්ද අඩු කරනකොට සීනි මිල රුපියල් 135යි රුපියල් 50යි බද්ද අඩු කරපුවාම රුපියල් 85යි. මේ තියෙන එතුමා කියන ගැසට් එක. මේ ගැසට් එක අනුව සුදු සීනි කිලෝ එකක් තොග මිල රුපියල් 80යි, සිල්ලර මිල රුපියල් 85යි. අද කීයද කඩේ? අදත් මේ ගැසට් එක වළංගුයි. මේක අවලංගු කරලා නැහැ. දැන් මෙතුමන්ලා දෙපළම ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රීවරුනේ දැන් සෙඩ් එකට ගිහිල්ලා තෙල් ගහනකොට බැරි වෙලාවත් කිව්වොත් එහෙම ඩීසල් ලීටරයක් 110යි කියලා ගහනවද? ඒත් අපේ රටේ පෙට්‍රෝලියම් එක තෙල් ගේනවා, ඊට පස්සේ IOC එක විකුණනවා. ඒවට තියෙනවා පාලිත මිලක්. මේ තියෙන්නේ පාලිත මිල ගැසට් කරලා තියෙන්නේ. එතකොට මේක අර එතුමන්ලා කියන වෙළඳපොළ බලවේග මත තීරණය වෙන මිල තීරණය වීමක් නෙමෙයි. ඒකට තමයි පාරිභෝගික සේවා අධිකාරියක් තියෙන්නේ. පඩි දීලා මිනිස්සු තියන් ඉන්නේ අල්ලන්න ඕනේ. ඒ මොකුත් නොකර මේ පැමිණිල්ල දාලා මාස 2ක් ගියෙත් නෑ. තවත් මිලියන 5900ක් පාඩුව කියලා මුදල් අමාත්‍යාංශම කියනවා. ඉතින් මේ අපිට ඕන දේවල් කියන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ රුපියල් 135 තිබිච්ච සීනි රුපියල් 85ට අඩු කරන්න රුපියල් 50ක බද්ද අඩු කරාට පස්සේ අර නැව් 3ක් ගෙනල්ලා පිරමිඩ් විල්මා ඒවා බොන්ඩඩ් වෙයාහවුස් වල තිබිලා නිදහස් කරගෙන 160ක් සීනි ගෙනාපු අය තවත් ඉන්නවා. විල්මා විතරක් නෙමෙයි. මේ අය මේ මුදල සාක්කුවට දාගත්තා. අය මේක නෑ කියන්න ගන්න උත්සාහය මුදල් අමාත්‍යාංශම කියනවනේ. දැන් අපි කාටවත් දෙනවද තෙල් වලට එහෙම නැත්නම් ලයිසන්ස් වලට බඩු ගේන අයට දෙනවද මේ ඕන විදිහට විකුණන්න? දෙන්නේ නැහැ. මේ ආණ්ඩුව දැන් මේ කරන වැඩේ තමයි මේ දැන් මේ හොරකම අතේ මාට්ටු. ඇයි සතොසේ සභාපති පාරිභෝගික සේවා අධිකාරියට යවුවේ? මොකද නිකන් මේ හිතේ ආසාවකටද? නැහැ.
සතොසේ සභාපති ඇව්වේ එතනත් තියෙන වංචාවක්. සතොසට ඒ සීනි තොග ටොන් 2650ක් ගෙනලා තියෙනවා. ටොන් 2650න් සතොසට වෙච්ච පාඩුව මිලියන 75ක්. මිලියන 75ක්. ඒ රුපියල් 127ට ගේනවා, 119ට ගේනවා, 92ට ගන්නවා, 110ට ගන්නවා. අවස්ථා හතරක රුපියල් 85ට කිලෝ එක ගානේ විකුණනවා. ඉතින් මේ සතොසට වෙච්ච පාඩුවක් තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා දාපු ඩීල් එක. අර සැංග්‍රීලා වල රැස්වීම වලට මෙතුමල්ලට වියදම් කරපුවා හොයාගන්නත් එපයි. ඒවට දීපු chance එකක්. ඒ නිසා දැන් ප්‍රශ්නේ තියෙන්නේ අර අපි ලෝක බැංකුවෙන් ඉල්ලනවා මේ කෝටි 1000ක් බිලියන 10ක් ඉල්ලනවා මේ වැක්සින් එක ගේන්න. හැබැයි මේ මහා භාණ්ඩාගාරයට යන්න තිබිච්ච සල්ලි යාළුවන්ගේ accounts වලට ගිහිල්ලා මහා භාණ්ඩාගාරයට යන්න තිබිච්ච සල්ලි යාළුවන්ගේ account වලට යවා ගන්න හරවලා සතොසේ සභාපති මාරු කරලා යවන්නේ ඒ නිසා. ඒ නිසා දැන් මේකට පරීක්ෂණ. දැන් මේ පැමිණිල්ල දැම්මට පස්සේ අල්ලසා දූෂණ විමර්ශන කොමිසම මට ලියුමක් කරලා තියෙනවා පැමිණිල්ල ලැබුණා කියලා. CID එකෙන් තියෙන මට චිට් එක දුන්නා පැමිණිල්ල ලැබුණා කියලා. දැන් මාස 3යි. මේ මාස 2යි දවස් ගාණක් දැන් වෙනවා. දැන් 3 වෙනි මාසෙ මේ යන්නේ. දැන් මේකටත් පරීක්ෂණ එපැයි. දැන් අපි මේකේ කරුණු මේ අදාළ ගැසට් පත්‍ර බඩු තිබිච්ච තැන් බඩු ගත්තා මේ කියලා තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ ගැසට් එක ගැසීම විසින් ඇති කරපු අරබුදය හරුවේ ඒ අය එහෙම අයුතු ලාභ ලැබුවා. මේක විතරක් නෙමෙයි පොල් තෙල් වලින් පැය 12ට මිලියන 380ක් ටැක්ස් එක මේකෙන් හෙව්වා. තව තියෙනවා. මේ පැමිණිලි දාලා තියෙන්නේ. මට කියන්න ඕනේ හොරු නිදහස් කරන කොමිෂන් දාලා ජනාධිපති කොමිෂන් වලින් ශ්‍රේෂ්ඨාධිකරණ වල පංචපුද්ගල විනිශ්චයකරුවන් විසින් වැරදිකරුවන් කරපු අපරාධකරුවන් නිදහස් කරන්න කටයුතු කරන ආණ්ඩුවක් හීනි හොරුන්ට දඬුවම් දෙන්නේ නෑ. ඒ නිසා මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳ බොහෝ දේවල් තියෙනවා. අර සිංහරාජයේ ආසල තියෙන කැලෑව කපනවා කියලා කියපු දැරිවිය හොයන් යන පොලිසිය මේ මිලියන 15000ක් හොරකම් කරපු පැමිණිල්ල බාර දීලා තිනවා පරීක්ෂණ කරන්න කියනවා ආණ්ඩුවට. දැන් මෙතුමන්ලා කියවන අපිත් දෙනවා සහාය කියලා. CID එකට පැමිණිල්ල බාර දීලා තියෙන. කැඳවල අහන්න කියන්නකෝ අපෙන්. අපි කියන්නකෝ වෙච්ච දේවල් හොරකම වෙච්ච ආකාරය ගත්ත විදිය නැව් වලට වරායට ආපු නැව් ප්‍රමාණය සීනි ටොන් ප්‍රමාණය මේක මේ විතරක් නෙමෙයි. මේ ගැසට් එක ඔක්තෝබර් 14 වෙනස් කරා. ඊළඟට මේකේ ගැසට් එක දෙසැම්බර් මාසේ 4 වෙනස් කරන්න තිබුණේ. නොවැම්බර් මාසේ ඔබතුමා හොයලා බලන්න රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස. නොවැම්බර් මාසේ අපේ රටේ සීනි ගෙන්නන්න LC ඕපන් කරා මෙට්‍රික් ටන් 316000ක්. රටට අවශ්‍ය වෙන්නේ අවුරුද්දටම සීනි අවශ්‍ය වෙන්නේ මෙට්‍රික් ටන් 350000යි. මේ බද්ද ගහයි කියලා අපහු නොවැම්බර් මාසේ LC ඕපන් කරා 316000ක්. බද්ද ගැහුවේ නෑ ඒ නිසා. ඇයි? ආණ්ඩුව කල්පනා කරා දැන් හොරේ මාට්ටුයි අතේ පත් වුණා බඩු ඒ නිසා ආපහු රුපියල් 45ක බද්දක් ගන්න ප්ලෑන් කරේ. ඒක ගැහුවේ නෑ තවම. රුපියල් 85යි. කොහොද සීනි තියෙන 85ට? මේ ආණ්ඩුව ගැසට් ගහනවා. හැබැයි ගැසට් කැසට් වගේ අර බක්කි වලයි පෙට්ටි වලයි ලාච්චු වලයි තියෙනවා. රටේ බඩු මිල මේවට අනුව පාලනය වෙන්නේ නැහැ. පාරිභෝගික සේවා අධිකාරියකට පඩි ගෙවනවා. ඒ වගේ නිලධාරීන් ඉන්නවා. සභාපතිවරු ඉන්නවා. මේ අය නැහැ. උසාවියකට ගිහිල්ලා බලන් ඉන්න බඩු අඩු වුණා කියලා. බඩු මිල මේ දින පැන්න කියලා නඩු කීයක් දවසට අහනවද කියලා. මේන් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි. මෙන්න ගැසට් එක. අල්ලන්න සීනි 85 සීනි 110ට 120ට විකුණු අල්ලන්න. කෝ ආණ්ඩුව ඇමතිවරු කෝ එකට කියන කතාව නෑ. ඇයි හොරකම ලොකු තැනින් හොරකම වුණාම පොඩි තැන් වලට මේ ගැන කතා කරන්න බෑ. ඒ නිසා මේ සීනි බදු වංචාව අය හොද මඩේ දාන්න වැඩක් නෑ. වංචාව වුණා වංචාව සිද්ධ වෙච්ච යන කිව්වා පාර්ලිමේන්තුව අපේ පක්ෂ නායක අනුසාර නායක සඳර ප්‍රශ්න කරා මුදල් ඇමතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහත්මයාගෙන් අවසානයේ ගැන කතා කරන්න කවුරුත් නැහැ. දැන් කියනවා රජයේ සමහර ඇමතිවරු මම දැක්ක මේ වෙළඳ බලවේග මත තමයි සීනි මිල තීරණය වෙන්නේ. මෙහෙම අපි බද්ද අයින් කරේ නැත්නම් 170 අපරාධ ආණ්ඩුවක් ඉන්නේ. බ්‍රසීලෙන් සීනි ගෙනලා ලංකාවට බානකොට මිල ගන්න ආණ්ඩුව කියනවා මේ අපි හිටියේ නැත්තම් මේ කළු කඩකාරයෝ 180ටත් විකුණයිලු. ඉතින් ආණ්ඩුවක් ඇයි මේ? ඇයි සීනි මිල පාලනය කරන්නේ 96ක් බඩු ගේන්නේ අපි කොහෙන්ද? සීනි ගේන්නේ පිටරටින් 94ක් 106යි අපි හදන්නේ. ඒ වගේ ගේනවට දැන් ලයිසන් දීලා ගේන්නේ. ගුවන් වරායෙන් එනකොට දන්නව කොච්චර එනවද කියලා. බද්ද කොච්චරද කියලා ආණ්ඩුව දන්නව. රටේ පාරිභෝජනය කොච්චරද කියලා දන්නව. එහෙම තියාගෙන හොරකම අතේ මාට්ටුලා වෙන කතා කියන්නේ. ඒ නිසා මම කියන්නේ මේ සීනි බදු වංචාව ගැන මෙන්න දාලා තියෙන පැමිණිල්ල ඔබතුමාලාගෙන් ඉල්ලනවා පුළුවන් නම් පරීක්ෂණ කරන්න කියලා. පුළුවන් නම් පරීක්ෂණ කරන්න කියන්නේ.
අප විශේෂයෙන් විරාමයේ අතරතුරත් ඒ සංවාදයේම තවත් කොටසක් ඉදිරියට රැගෙන යමින් සිටිනේ. එය ඔබ ඉදිරියට ගෙන යන්නට අපට අවස්ථාව ලැබෙනවා දෙවන වටේ තුල විශේෂයෙන් මතුවුණු ප්‍රධාන කාරණාවන් පිළිබඳව. ඔබ දන්නවා දෙවන වටේ ව්‍යුහය අනුවම සකස් වෙ තිබෙන්නේ කිසියම් සභිකයෙකු අදහස් දක්වන අතරතුර ඕනෑම අවස්ථාවකදී අතුරු ප්‍රශ්න නගන්නට අවස්ථාව තිබෙනවා. ඒ අතුරු ප්‍රශ්න සමගිනුයි ඉදිරියට යන්නේ. ජනක වක්කුබර අමාත්‍යවන්ට ආරාධනා කරන දෙවන වටේ සඳහා. අපේ වසන්ත සමරසිංහ අපේ ඊට මන්තුමා මේ සීනි සම්බන්ධ විග්‍රහයක් කරා. එකක් එතුමා දාපු පැමිණිල්ලට විභාගයක් කරන්න ඕන. ඒක මාච්චි වෙනවා. ඔව්. ඒක මේ කාරු හරි පැමිණිල්ලක් දැම්මම මේක විභාග කරලා ඒක ඇත්තද බොරුද කියලා හිටන් ඒ ආයතනයේ රටට හෙළි කරන්න ඕන. ඒක මේ රටේ නීතිය. ඒ නිසා ඒක අද මේක බලාගෙන හරි ඉන්නවනම් මේ නිලධාරි මං ඉල්ලනවා රජයේ ඇමතිවරයෙක් හැටියට ඒකට ක්‍රියාත්මක වෙන්න. නැත්තම් මේවට ක්‍රියාත්මක වෙන්නේ නැති වුනහම වෙන්නේ මේ ඔක්කොම ආණ්ඩුව පිට යනවා. මම ඔබට කියන්නම් ඔය කියන කාලේ සීනි මේ රටට ආනයන කරනකොට ආනයන වියදම රුපියල් 72යි. අපි රුපියල් 50ක් ගහුවම් 122යි සීනි කිලෝ එකක් ලංකාවේ එතකොට විකිනෙන්නේ. එතකොට මේක සාමාන්‍ය විකුණනකොට දේශීය ප්‍රවාහන ගබඩා පහසුකම් සහ ව්‍යාපාරික ලාභෙත් එක්ක රුපියල් 10ක් ගත්තත් 132යි. එතකොට අපි 132 තිබිච්ච එක අඩු කරගන්න තමයි මේ 725ට මේක අඩු කරා. අඩු කරාට පස්සේ සතොසාරා ටික දවසක් හැබැයි ටිකක් සතොසර මම දන්න හැටියට රුපියල් 85ට විකුණන්න දුන්නා. ඊට පස්සේ මේ ගේන සීනි වල ඔබතුමාට සතොසර ගත්ත දිනත් එක්කම ඔබතුමාට පැමිණිල්ල කොපියකුත් දෙන්න. සතොසර මෙට්‍රික් ටන් 2750 කරන් තියෙනවා. ගත්ත මිල ගණන් එක්ක මම පැමිණිල්ල බාර දීලා තියෙනවා. ඒ කියන්නේ දුන්නා නෙමෙයි සතොසර වැඩි ගානට ගෙනල්ලා 85ට දුන්නා. ඊට පස්සේ මේක කොහොමද රුපියල් 110 දක්වා අඩු වුණා. දැන් අපි බැලුවොත් මේ සම්පූර්ණ වාසියෙන් කොටසක් ජනතාවට ගියා. ඒ කියන්නේ 135ට යනකොට 110ට විකුණනකොට එතකොට 135ට විකුණපු එක රුපියල් 25ක විතර ලාභයක් මේ රටේ ජනතාවට ගියා. දැන් ඔබ බැලුවොත් එහෙම සීනි දැන් මේ දවස්වල අපේ රටට ගොඩ බානකොට රුපියල් 90ක් වෙනවා. එතකොට අපි රුපියල් 50ක් ගැහුවොත් 140ක් වෙනවා. රුපියල් 10ක් තිබ්බොත් 150ක් වෙනවා. දැන් අපි සතොස හරහා රුපියල් 99ට සීනි දෙනවා. 99ට සීනි දෙනවා. එතකොට මේ කියන සම්පූර්ණම වාසියක් මේ කියන සමාගම් හයට ගියේ නෑ. ජනතාවටත් මේ රටේ ගියා. හැබැයි යම් කිසි අධික ලාභයක් ලැබුවා. මම වසන්ත සමරසිංහ අපේ හිටු මන්තුමත් එක්ක එකඟ වෙනවා. ඕනවට වඩා වැඩි ප්‍රමාණයක් මේ රටට ආනයනය කරා. ලංකාවේ අවශ්‍යතාවයේ සීනි මෙට්‍රික් ටන් 6,50,000යි. මම මේ රටේ සීනි වවන ඇමති. ඒකයි මම මේක දන්නේ. එතකොට අපේ රටේ නිෂ්පාදනයේ මේ වෙනකොට 10%ක් විතර. කොට අපි සුදු සීනි සම්පූර්ණයෙන් ආනයනය කරනවා. දුම්රු සීනි අපේ රටේ නිෂ්පාදනය කරනවා. මම අපේ විජිත හේරත් මන්තුමත් හිටපු මුදල් කාරක සභාවේ යෝජනාවක් ගෙනාවා ලංකාවට දුම්රු සීනි ආනයනය කිරීම නතර කරන්න කියලා මම ලිඛිතව ඉල්ලීමක් කරා. ඒ ලංකාවේ අවශ්‍ය ප්‍රමාණය දේශීය වශයෙන් නිෂ්පාදනය කරනවා. මේනකොට පැල්ලත්තේ අලුතෙන් අක්කර 10000ක් වගා කරලා දුන්නා. අපි ධාරිතාව වැඩි කළා මේ රටේ අවශ්‍ය පැල්ලත්ත සෙවණගල ගල්ඔය ඒ වගේම ඇතිමලේ මේ සීනි කර්මාන්තශාලා 4න් මේ අවුරුද්දේ ලංකාවේ දුම්රු සීනි නිෂ්පාදනය කරලා අපි අපේ රටේ නිෂ්පාදනය ඇති කරනවා. ඒක සුදු සීනි ගේන්නවා. මම 130 ගානට තිබිච්ච දුම්රු සීනි සතොසට අපේ ආයතන නිසා 120ට දීලා අපි කෝ 125ට සතු විකුණන්න කියලා. පිට කඩවල ගිහින් බලුවොත් රුපියල් 140 150යි. ඒකෝර අපි දේශීය කර්මාන්තය හැටියට ඒ සීනි මිල පාලනය කිරීමක් දුම්රු සීනි අපි කරා. ඒ වගේම මේ රටට ආනයනය කරනවා. සාමාන්‍යයෙන් ටොන් ලක්ෂ 5ක් විතර හැම අවුරුද්දෙම ආනයනය කරලා තියෙනවා. හැබැයි මේ අවුරුද්දේ ඊට වඩා වැඩියෙන් ආනයනය කරලා තියෙනවා. මේක වුණේ 725ට අඩු කරාම වැඩි ප්‍රමාණයක් ගෙනාවා. මම එදා මුදල් අමාත්‍යාංශයට කිව්වේ රටේ අවශ්‍යතාවය මාසයකට මෙට්‍රික් ටන් 55000යි. ඔබ දන්නවද මාසෙකට හාල් අපේ රටට ඕනේ මෙට්‍රික් ටන් 1,65,000යි. මේ රටේ සීනි කනවා හාල් කිලෝ 3ක් කනවා වගේම සීනි කිලෝ එකක් කනවා. සීනි පරිභෝජන විශාල වශයෙන් වැඩි. එතකොට ලෝකේ සාමාන්‍යයෙන් එක පුජ්‍යලයක් අවුරුද්දකට සීනි පරිභෝජන කරන්නේ කිලෝ 20යි. ලංකාවේ කිලෝ 30යි. හැබැයි මේක පරිභෝජන කියන්නේ වෙනත් කර්මාන්ත සඳහා මේ භාවිතා කරනවා නෙමෙයි. ඔබතුමාලා තේරුම් ගන්න නෙමෙයි. ඒකෙන් කරන වෙනත් නිෂ්පාදන තියෙනවා. හැබැයි ඒක නිසා සීනි අපේ රටට ගේන ප්‍රමාණය වැඩි. ඒ නිසා දැන් මගේ යෝජනාව තමයි මාසෙට ඕන 55000 නම් අපි බලපත්‍ර ඉෂු කරන්න ඕන 55000. හැබැයි දැන් මේ වෙනකොට දුම්රු සීනි ආනයනය කිරීමට බලපත්‍ර
ඉෂු කරන්නේ නැහැ. මොකද එදා අපි 9 වෙනිදා තීන්දුවක් ගත්තා දෙන්න එපා කියලා. හැබැයි දැන් රුපියල් 50 බද්ද ගැහුවොත් මොකද වෙන්නේ? බද්ද ගැහුවොත් එහෙම තියෙන සීන් ටික වැඩි විකුණනවා. ඒක නිසා තමයි අපි මේ බාධකයක් පැනෙවුවා. ඒ බාධකේ පැනවල දැන් අපි තියෙනවා. ඒක නිසා මෙතන යම් කිසි කෙනෙක් හිතාමතා ගේනකොටම මේකෙන් ලාභයක් ගත්තා නම් මේක CID එකෙන් හරි පරිස්සමයක් කරලා ඒ අයට විරුද්ධව දඬුවම් කරන්න ඕන. ඒ නිසා අපි මේ සම්පූර්ණ කියන බිලියන 15.9ක අලාභයක් වෙලා නැහැ. ඒ වගේම ගරු රාජ්‍ය ඇමතිතුමා මේ මම මේ පැමිණිල්ල ඔබතුමා කියනනේ මේක මේ හිතාමතා කියලා. ඔව්. හිතාමතාම තමයි මේ ගැසට් එක ගහලා මේ කරේ කියලා මම මේ පැමිණිල්ල තොරතුරු සහිතව කියනවා. ඒක තමයි මම කිව්වේ ඔකට පරිස්සමයක් කරන්න ඕන කියලා. දෙක මම මාගාව තව ගැසට් එකක් තියෙනවා. මේක තියෙනවා 2016 ජූලි මාසේ 18 වෙනිදා. මෙන්න තියෙනවා 725ට අඩු කරා ගැසට් එකක් ගහලා. යාපාලන ආණ්ඩුව කාලේ මේ ගැසට් එක. මෙන්න ඒට ඉස්සෙල්ලා තිබිච්ච ගාණ. රුපියල් 30යි. ඒකට දීර්ඝ කාලයක් 725ට මේ ගෙනාවා. එතකොට සීනි කීයද? ඒ කාලේ සීනි 105යි. එතකොට සීනි 105යි 725ට අඩු කරා. දීර්ඝ කාලයක් අඩු කළා. මාස 6කට ගැසට් එක ගහලා මාස 3කදී ලංකාවට ගේන්න දීලා මාස 4කදී ගැසට් එක ගැහුවා ආපහු 33කට. ගහපු ගමන් එතකොට ගෙනාපු සීනි වැඩි මිලට වික්කා. ගෙනාපු සීනි වැඩි මිලට වික්කා. එතකොට රුපියල් 29.75ක් රජයට එහෙනම් අහිමි වෙලා තියෙනවා. ඒ වෙලේ. එතකොට මේක දීර්ඝ කාලයක් කරා. මේක කීප වතාවම මේක අඩු කරනවා වැඩි කරනවා. ගේන්න දෙනවා වැඩි කරනවා. හැබැයි අපි මොනම හේතුවක් නිසාවත් ගෙනාවට පස්සේ ආපහු බද්දක් ගැහුවේ නැහැ. මේක ක්‍රමානුකූලව මේ ප්‍රශ්නෙන් විසඳන්න. ඒක නිසා මාගාව තියෙනවා මෙහෙම බදු අඩු කරපු ඒවා ගණනාවක්. ඒ කියන්නේ මේ බදු ගණනාවක් තියෙනවා. මේකෙදි අපි කියනවා යම් කිසි කටයුත්තක් වෙලා තියෙනවා කියලා එතුමා කියනවා. මේකට පරිස්සමයක් ගන්න. මේ පරිස්සම නොකරන ආයතන නිසා තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා අපි ප්‍රසිද්ධිය කියනවා. මේව පරිස්සම කරලා ඉවරයක් ගන්න ඕනේ ඉක්මනින්. එතකොට වැරදිකාරයා කාරුණක් කමන්නේ යාට දඬුවම් දෙන්න ඕනේ. ඒක අයතු ලාභයක් ලැබුවා නම් කාර්යවරි ඒකට විරුද්ධව අපි පෙනී හිටිනවා. ඒක නිසා මේ සීනි නිෂ්පාදනයේ අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ අඩු ගන්න 30%ක්වත් සීනි නිෂ්පාදනය කරන්න. ඒ නිසා මේ සම්බන්ධව මේ කියනම ප්‍රමාණයක් මේ රටේ ආණ්ඩුවට අහිමි වුණේ නැහැ. මේ රටේ ජනතාවට 2 කෝටි 20 ලක්ෂයක් විතර ජනතාවට කිලෝ එකකින් රුපියල් 20ක් ලාභ වෙලා තියෙනවා. අලුතල මන්ත්‍රීතුමනි විශේෂයෙන් එතුමන් පැහැදිලි කරන්නේ ඒ අසාධාරණ පැහැදිලිවම විශේෂයෙන්ම දැන් මේ සීනි සම්බන්ධයෙන් ආපු ඉඳ ඒකෙන්ම තව ටිකක් යන්න තව කාරණා තියෙනවා ගොඩක්. නමුත් මේක ඇත්තටම කතා කරන්න ඕන දෙයක්. මොකද දැන් මේකේ අපිට පැහැදිලි දැන් මෙතුමාලා අපි දැන් එතුමා කතාව ආරම්භ කරද්දී අපේ රාජ්‍ය මෙතුමා කිව්වා මේ මහ බැංකුව හා සම්බන්ධ අයට අපි දඬුවම් දීගෙන යනවා දැන් කියලා. එතකොට දැන් මේ තුමන්ලා කරන තර්කය දැන් මේ සීනි වල වංචාවකුත් නැහැ කියන තර්කය ගත්තා නම් ඒ වෙලාවේ අපි මහ බැංකුවෙත් අපිට වංචාවකුත් නැහැ කියලා තර්කයක් ගේන්න තිබ්බා. මොකද ඒකෙත් පාඩුවක් වෙලා නැහැ. නෑ ඒකත් ව්‍යාපාරයක්. ගරුමන්තුමා මහ බැංකුව මේ රටේ මිනිස්සුන්ට මොකක් අඩු උනේ නැහැ. ඒක තාත්තලා පුතාලා බෑනලා එකතු වෙලා සල්ලි ටික ගත්තේ. දැන් මේකේ මම කියනවා මේ බද්ද අඩු කරපු එකේ වාසිය 2 කොටු 20 ලක්ෂයට ගිහින් තියෙනවා. බාධා කරන්නේ නැනවා. ඒක මහ බැංකු බැඳුම් කර වංචාව පැහැදිලිවම ජනතාවට පාඩුවක් වුණා. පොලි අනුපාත වැඩි වුණා. රත්තරන් බඩු ටික උගත් දෙන එක ඉඳන් වැඩි වුණා. ඔව් වැඩි වුණා. පාඩුවක් වුණා මම කියන්නේ නෑ මම කියන්නේ ඒක පාඩු වුණා. ඒක කියන කතාවට මම කියන්නේ. ඒතකොට අපි කියන්නේ මේක සම්පූර්ණ ගෙඩිය පිටින් දෙන්නෙක් ගත්තා කියලා අපි කියන්නේ බුදුහාලා ඒවා කියලා 2015 ඉඳන් කියන කතාවනේ. ඒතකොට අපි කියනවා මහ බැංකුවේ 2015 පස්සේ මේ 2015 2019 අතර කාලේ විතරක් නෙමෙයි. දැන් තියෙනවා 2007 ඉඳලා ওই කබ්දාල් මහත්තයා අධිපති කාලේ විශාල වංචාවක් තියෙනවානේ බැඳුම් කරහා සම්බන්ධයෙන්. ඒවටත් දඬුවම් දෙන්න. ඒවටත් දඬුවම් දෙන්න. ඒ කාලේ ඔය කරන්න අපේ අවුරුදු 5ක් ආණ්ඩු කරේ. නෑ ඒක තමයි ඒවටත් දෙන්න දඬුවම්. ආණ්ඩු 5ක් අවුරුදු 5ක් කරා. නෑ ඒකාතකින් මහ බැංකුවේ කතාව ගත්තී අපි යහපාලන කාලේ අගමැතිතුමා පවා කොමිෂන් සභාවට ගෙන්නුවා. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා කරා කොමිෂන් සභාවක් තිබ්බා. අපේ ගරු වංචාව කොමිෂන් එකක් පත් කරා. සිරිකොතේ කොමිෂන් එකේ ඔය කට්ටිය නිදහස්. තමුන්නාන්සලා සීනි වංචාව සම්බන්ධයෙන් මේ කොළ ලියාගෙන සුද්ධ කරන්න කතා කරන්නේ. සුද්ධ කරා. සිරිකොතේ සුද්ධ කරා. සීනි වංචාව සම්බන්ධයෙන් තමුන්නාන්සලා සුද්ධ කරන්නේ. මම දැක්කා ඊයේ පෙරේද කාර්ය සුද්ධ කරන්නේ. මේ සුද්ධ කරන්නේ පැමිණිලි තුමන්ලා දැන් තව කණ්ඩායම් දාලා තියෙනවා මේ පැමිණිලි අඩු ගන්න ඒවා පරීක්ෂා කරන්න. ඒවා පරීක්ෂා කරන්න කියලා අපි ඒවා පරීක්ෂා කරන්න. දැන් මේක මම රාජ්‍ය ඇමතිවරු කියලා කියනවා. මන්දිතුමා මේකේ පැහැදිලිවම තියෙන අපි මේකට අපි දෙන්න අපි මේගොල්ලෝ රණ්ඩු වෙලා වැඩක් නැහැ. අපි මේකේ ජනතාව වෙනුවෙන් අපි කතා කරන්නේ. දැන් බලන්න මේ සීනි ගෙන්න විදිහ මම පැහැදිලිව කියන්නම් මෙතෙන්දී ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා තමයි මේ බද්ද අයින් කරේ. ඔව්. 725 දක්වා බැස්සුවේ 50 ඉඳලා. එතකොට 2020 ජනවාරි ඉඳලා ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා වෙනකම් මේ විල්මා සමාගම, මේ තමුන්නාන්සලා මිත්‍ර සමාගම සීනි ගෙනල්ලා තියෙන මේ රටේ 3.3 ගාන. එතකොට
මේ මාස 3ක කාලය තුල දින 90 තුල මේ ඒ වෙලාවට තාමත් ඒ 725 බද්ද තියෙන්නේ. ඒතර ඒ දින ඒ කාල සීමාව තුල විල්මා සමාගම ගෙනාව සීනි 60ක් 60ක් රටට ගෙන්නපු සීනි ප්‍රමාණය. අනිකුත් සියලුම සමාගම් සීනි ගෙන්නන්න පුළුවන් 41යි. එතකොට මෙතන කොහොමද මේ දැන් මෙතුමා කිව්වා මේවා ඔක්කොම රටට ගෙනල්ලා මේ බද්ද අයින් කරා කියලා. ඒ කියන්නේ මේ වරායේ නැව් ගත කරලා නැව් වන්දිත ගුදම් වල රඳවා විශේෂයෙන්ම නැව් ගත කරලා තියෙන වෙලාව. ඒ කියන්නේ වරායට ඇවිල්ලා තියෙන වෙලාවේ තමයි මේ බද්ද අයින් කරේ. එතකොට තමන්ගේ ඒ හිතවතාට ගජ මිතුරට වාසියක් ගියේ නැහැ කියලා කොහොමද ඔබතුමාලා කියන්නේ? අනේ ඒකයි අපි කියන්නේ. ඉතින් ඒ නිසා මේකෙදි එක වාසියක් විතරක් නෙමෙයිනේ. ඒ විල්මා සමාගමට මෙතුමා මේ කියපු කාරණේ චූට්ටක් ඔබතුමා මේක වාසියක් විතරක් නෙමෙයි. එතුමාට සීනි වල ඒකාධිකාරියකුත් හදලා දීලා තියෙනවා ඔබතුමාලා. ඉතින් ඒ නිසා මේවා සුද්ධ කරන්න ලෑස්ති වෙන්න බෑ. ඔබතුමාලා හොඳ මන්ත්‍රීතුමාලා. ඔබතුමාලා ගේන්න පුළුවන් දැන්. ඔබතුමාලායි අපි ඔක්කොම එක පැත්තේ ඉන්නේ. මහ ජනතාවට දැන් ඇත්තටම මේ ඊළඟ ගැසට් එක ඔබතුමාලා ගැහුවම රුපියල් 80ට එහෙනම් ගැසට් එක මොකටද ගැහුවේ? මේ ගැහුවර 85ට සිල්ලර මිල රුපියල් 85ට තොග මිල 80ට. මෙහෙම කොහොමද ගන්න තිබ්බේ නැහැ. ඉතින් ඊට අමතරව තව දෙයක් ඔබතුමාලා කරා. මෙතුමා කිව්වා වගේම සතොස්සට විල්මා සමාගමෙන් අර බදු අයින් කරලා ගෙනාවු සීනි ආපහු ගත්ත 127ට. ඒ නිසා මේකෙදි වංචා දෙකක් සිදු වෙලා තියෙනවා. පැහැදිලිව මේවා ගැන පරීක්ෂණ කරලා මේ රටේ ජනතාවට බදු කියන්නේ රටේ ජනතාවගේ මුදල්. දැන් අපි මේ එන්නත ගහ ගන්න බැරුව එහෙම මේ සල්ලි ඉල්ලින ඔබතුමාලා ගන්නවා. එතකොට බිලියන මුදල් අමාත්‍ය ලේකම්තුමා පැහැදිලි වාර්තාවක් දුන්නා කාරක සභාවට රුපියල් බිලියන 15.9ක් මේ රටට මේ බදු මේ වංචාවෙන් අහිමි වුණා කියලා. ඉතින් එහෙම මේවා අයින් කරගන්න අවශ්‍යයි. බොරු කියන්නේ ඒක දීලා තියෙනවනේ දැන් ඒ ගණනය කරලා තියෙනවනේ. ගණනය කරන්නේ ඔබතුමාලා. නෑ මේ ගණනය කරලා තියෙනවනේ. අමාත්‍යාංශය කියලා තියෙනවා. මට පොඩි ප්‍රශ්නයක් මට කියන්නේ ඔය අලාභේ ගණනය කරලා තියෙන විදිය කොහොමද නෑ මට කියන්නකෝ ඔබතුමා මට කියන්න සීනි මිල ජනතාවට පොදු ජනතාවට අඩු වුණ නැත්නම් මේ සරලයිනේ පොදු ජනතාවට අඩු වුණ නැත්නම් මේ ඔබතුමාලා ගැසට් එක ගහන 85ට මම අහන්නේ හරි අපේ බන්දායින් කරලා 85ට අඩු නැත්නම් සරලයිනේ හරි සරලයි කියලා දෙනේ ව්‍යාපාරික කියන්නේ ඒ නිසා මේකේ ඒ ගන්න තමයි ගණනය කළා ඔබතුමා ඒකම ගණනය කළා ඔබතුමාගේ ආණ්ඩුවෙන් 75ට ගාලා කොහෙද අඩු කරේ ඔබතුමාලා දැන් කතා කරලා වැඩක් නැහැ නේ මේ දැන් කතා කරලා මේක හොයා කතා කරන්නේ. එහෙම නෙමෙයි මේ ඔබ වෙලා කියලා කතා කරන්නේ. අයි දැන් කතා අඩු කරා. මේ මහා බැංකුවක කතා කරා ඕකත් කතා කරන්නේ. මේක විතර මේ 75ම ගිහින් දිය තමුන්නාන්සලා ගෝලින්ද. මේ වහගන්න කරන කතානේ. වහගන්න නෙමෙයි. මේක පරීක්ෂණයක් කරන්නේ. මේ ඇත්ත කියන්නේ. පරීක්ෂණයක් කරමු. මේ නෑ ඔබතුමා එක්ක එකඟයි. මේ රවි කරුණානායක හිතුවා ගන්න අවසන් කරනවා. මේ ව්‍යාපාරික සුද්ධ කරන්න යන්න ඔබතුමාට හොඳ නමක් තියෙනවා. මම කරුව සුද්ධ කරන්නේ. අපි දරු කරනවා. ඔබ අපේ මිත්‍රයා. එහෙනම් මේ කුමාරවල වලට කරගන්න එපා. ස්තුතියි ඔබතුමන්ට අප විශේෂයෙන්ම දෙවන වටය තුළ වඩාත් සංවාදාත්මක විදිහට යමින් සිටින්නේ සීනි සහ ඒ ආශ්‍රිතව තමයි නැව් දෙක තුන ගැන කතා කරමින් ඉන්න බලමු තවත් අතුරු කාරණාවන් මතුවේවි ගාමිණී වලේබඩ මන්ත්‍රීතුමනි ඔබතුමන්ට අවස්ථාව. දැන් මෙතුමා කියන අපේ අලවතුරු මන්ත්‍රීතුමා කියනවා දැන් මේ ඔය ගණනය කිරීම එන්නේ කොහොමද? හරිද මේ සීනි එක තමයි අද කතා කරන්නේ දිගටම මෙහෙම ගත්තාම මම කිව්වේ ඒක නෑ මේක අහන්න මම කියන ගන්න හැබැයි මගේ වෙලාව ඕනේ. නෑ හරි මෙතුමා දෙයි මම කියන්නේ ප්‍රශ්නයක් අහන්නේ. දැන් ඔබතුමාලා මේ ගැසට් එකක් ගහලා අපි නෙමෙයිනේ. මේ පාරිභෝගික අධිකාරිය ගැහුව ගැසට් දෙකක් ගැහුවා. එකක් තමයි ගැහුවේ ඔක්තෝබර් මාසයේ 13 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ගැහුවා. රුපියල් 50ට දිනුන බද්ද සතුටුමාට අඩු කරලා මුදල් අමාත්‍යාංශයේ ඇමතුමාගේ නිර්දේශය මත. එතකොට ඒක රාය 12ට ක්‍රියාත්මක ඔක්තෝබර් මාසේ 14 වෙනිදා ඉඳන් මේ බද්ද අය කරගත්තේ නැහැ. ඔව්. එතකොට තව ගැසට් එකක් ඔබතුමාලා ගැහුවා මේ මල් ළඟ තියෙන ගැසට් එක. ඒක ගැහුවා මේකට ගේන්න කල් දීලා නොවැම්බර් මාසෙදී ඒ ගැසට් එක ගහලා තියෙනවා කිලෝග්‍රෑම් එක රුපියල් 85යි කියන. ඒතර 85ට කොහොමද ගන්න තිබෙන්නේ නැත්තම් සතොසෙන් බොරුවට වෙන තැන් වලින් පිටින් වැඩියට අරගෙන අඩුවට දුන්නා ඒ පාඩුවක් ජනතාවටනේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ ගණනය කරාම එන්නේ ඒකයි. රුපියල් 50 අඩුව ඒ අඩු කරපු වාසිය ජනතාවට ගියේ නැහැ. ඒක ව්‍යාපාරිකයන්ට ගියේ. මන්තුමා මේ තරකයක් නෙමෙයි. මේ දැන් මං කෝ රුපියල් 72ක් වෙනවා ලංකාවට ගේනකොට 50ත් එක මන්තුමා ඉන්නෝ කියන්නේ එතකොට දැන් මේක සරලයිනේ 122ක් වුණා 122ක් වුණා අවසන් කළා 122ක් වෙච්ච එක හැබැයි ඒ මේ බද්ද තිබුණා නම් හැබැයි මේ බද්දෙන් කොටසක් රටේ ජනතාවට ගියා බාධා කරන්නේ නැහැ. දැන් මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ රිපෝට් කරලා තිබුණා වාර්තාව
බිලියන 15.9ක ඉම්පෝර්ට් ටැක්ස් එකක් අපිට අඩු වුණා. 15.6ක 15.9යි. හොඳ. එතකොට 15.9ක ඉම්පෝර්ට් ටැක්ස් එක අඩු වෙන්නේ සීනි රුපියල් 50 ඉපදිච්ච බද්ද 7.25ට අඩු කරා. ඔව්. ඒකනේ මේ කියන්නේ. එතකොට මේ ක්‍රියාවලිය ඇතුලේ මේ බදු ඔක්තෝබර් මාසේ අඩු වෙන වෙලාවේ නොවැම්බර් මාසේ මේ සජාත් මවුසින් කොහොමද නැව් 3ක සීනි ගෙනල්ලා තියෙන විදිය. ඒ හරහා කොහොමද සීනි බද්ද 7.25 වීමේ වාසිය ජනතාවට නොයා මේ ඇගේ සාක්කුවට යන්නේ කියන කාරණේ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශය පවා කියනවා මේ ඉම්පෝර්ට් ටැක්ස් එක අපිට අහිමි වුණා. ඔබතුමා මේකේ උත්සාහ කරන අර්ථකථනය කරන්න නෑ මේ සීනි මිලේ වාසියක් ජනතාවටත් ගියා කියලා. නැද්ද කියන්නේ නැද්ද? නෑ මෙහෙමයි. ඔබතුමාට තර්ක කරන්න පුළුවන් ගියා කියලා හේතුව දැන් සීනි මිල සීනි රුපියල් 90යි දැන් කියලා. දැන් සීනි 90යි තමයි. හැබැයි ඒ වෙලාවේ 135යි 115ට අඩු වුණා. නෑ 115ට අඩු කරපු දැන් නෙමෙයි සතොසේ රුපියල් 85ටත් දීලා වෙන සෝ එකක් ගැහුවානේ. හරි 2750 කියලා. ඒ සතොසේ එකත් අතේ ඉන්නකො රුපියල් 110ටත් දිය දැන් සමාන. මේ වංචාව වෙල් ඕගනයිස්. මේ එක පාර නැවතුනක සීනි දහස් වෙනකොට ඔබතුමා නිකන් කල්පනා කරනකොට කැමතිවරයෙක් හැටියට බද්ද අඩු කරලා නිකන් උඩින් ගෙනවද නෑ බද්ද අඩු කරලා නැව අරයි. සමාන අපි සමාජ නොවැම්බර් 2 කිව්වේ මේකේ වාසියක් ජනතාවට ලැබුණා කියලා. හරි වලවල මන්ත්‍රීතුමන්ට අපි ඒක කියන්නේ වාසිය අපි හිතමුකෝ 150යි කියලා. 150 හොරකමක් නේ. ඊළඟ වාරේ කතා කරමු අපි එතුමන්ට අවස්ථාව දෙමු. හරි දැන් අපේ අලවතුල මන්ත්‍රීතුමත් ඒ වගේම අපේ වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමත් ඉදිරිපත් කරන ආකාරයට අපි වංචාවක් වෙලා තියෙනවා නම් ඒ වංචාව වහන්න හදන්නේ නැහැ පැහැදිලිවම. ඒ ගැන කිසිම කොන්දේසියක් නැහැ. මෙතන වංචාවක් වහන්න හදනවා කියලා අපිට චෝදනා කරන්නත් එපා කරුණා කරලා. මොකද අපි වංචාවල් ආරක්ෂා කිරීම වෙනුවෙන් වැහිම වෙනුවෙන් පෙනී දින්න මෙතෙන්ට ඇවිල්ලත් නැහැ. අපි පෙනී දින්නෙත් නැහැ. හොඳ මන්ත්‍රීවරු. හරි. ඒක ගැන කිසි තරකයක් නැහැ. හැබැයි මෙතෙන්දී මේ කියන මුදල් කාරක සභාව රැස්වීම මමත් හිටියා. මේ ගත්තු සාකච්ඡාවේදී අහුවා මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රශ්නයක් කාරක සභාවේදී දැන් මේ කියන විදිහට මේ ගෙනාපු සීනි වලින් හරියට ගණනය කළොතින් කොච්චර බදු ප්‍රමාණයක් අය විය යුතුව තිබුණාද? අහිමි විය යුතුව තිබුණාද නෙමෙයි අය විය යුතුව තිබුණාද? එතකොට කිලෝ එකකට රුපියල් 50 තිබිච්ච බද්ද 49.75කින් අඩු කරනවා. මේ කාල පරිච්ඡේදය තුළදී ගෙනල්ලා තියෙනවා මගේ මුළු වෙලාවම ඕනේ. අනිවාර්යයෙන්. අතර මිලියන 300ක් ගෙනල්ලා තියෙනවා කිලෝ. මොන මිලියන 300 වැඩි කිරීම 49.75 මේගොල්ලෝ ගණනය කළා බිලියන 15.6ක්. ඔන්න ගණනය කරපු විදිය. ඒ කියන්නේ මේ ඉලක්කම මුළුමනින්ම රජයේ ගත්තු ප්‍රතිපත්ති තීරණයේ මත අහිමි වුණා කියලා නෙමෙයි අහිමි විය යුතු තිබුණා කියන ඉලක්කම. හරි දැන් එතකොට ඉන්න මට කියන්න. එතකොට තමුන්නාසලා චෝදනා කරනවා මේ තීන්දුව ගත්තේ එක්තරා ව්‍යාපාරිකයෙකුට වාසි සැලසෙන්න මේක සැලසුවා කියලා. ඒක වෙනම පරීක්ෂණ කරලා අපි ඒක පරීක්ෂණ කරමු. ඒ ගැන කිසි තරකයක් කරන්නේ නැහැ කියලා අපි කියන්නේ. අපිත් කියන්නේ ඒක කරන්න ඕනේ කියලා. අපිත් ඒ ආයතන වලට චෝදනා කරනවා. ඒක කරන්න ඕනේ. ඒ ආයතන එහෙම කරලා මේක හෙළිදරව් කරලා රටට මේක පැහැදිලිව ඒ අයට විරුද්ධව නීතියානුකූලව කටයුතු කරන්න ඕනේ කියන කාරණා පිළිබඳ කිසි තරකයක් නැහැ. හැබැයි මෙතෙන්දී අපි රටට කියන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ දේ තමයි මේ කියන ඉලක්කම උපකල්පිත ඉලක්කම. උදාහරණයක් විදිහට ගමුකෝ අපි. දැන් රජයේ සේවකයන්ට දෙනවා මේ මොනවාද වාහන ආනයනය කරන්න බලපත්‍ර දෙනවා. රජයේ සේවකයන්ට වාහන ආනයනය කරන්න බලපත්‍රයක් දීපුවාම බදු සහනය හම්බ වෙනවා යම් ප්‍රමාණයක්. පර්මිට් අවුරුද්දකට නිකුත් කරනවා පර්මිට් 5000ක් විතර. එතකොට පර්මිට් අපි අහනවා මුදල් අමාත්‍යාංශයෙන් මේ රජයේ සේවකයන්ට වාහන ආනයනය කරන්න බදු සහන ඉදායි කොන්දේසි යටතේ වාහන ආනයනය කරන්න බලපත්‍ර දීපුවාම බදු අහිමීම කීයද? මේගොල්ලෝ වැඩි කරන 5000 වැඩි කිරීම එක වාහනයකට දෙන බදු සහනය අපි හිතමුකෝ මිලියන 3යි නම් මිලියන 3 වැඩි කිරීම 5000 මෙන්න බදු අහිමීම කියලා දෙනවා. මේක ඇත්ත ඉලක්කමක්ද? නෑ මේක ඇත්ත ඉලක්කමක් නෙමෙයි. මොකද බදු සහන සහිත බලපත්‍රයේ සජීරේවකයන්ට නොදුන්නා නම් අර 5000න් වාහන 500ක්වත් ගෙන්නන්නේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. ඒකට නෑ ප්‍රතිපර දෙන්න බෑ. සීනි වගේ අත්‍යවශ්‍ය දැනගන්න. නෑ ඉන්න මං එතෙන්ට මං උත්තරයක් දෙනවා. එතකොට අර නෑ 4500 වැඩි කිරීම මිලියන 3 කියන එකේ ඉලක්කම උපකල්පිත ඉලක්කම. ඒ නිසා මේ ඉලක්කම ආදා කරන නේ ඔබතුමා ඔය ගොඩනගන තර්කේ හරි වාහන ගෙන්නන්න නැතුව ඉන්න ඔබතුමා කියන එක හරි බලපත්‍රය දුන්නේ නැත්නම් ඕකෙන් 500ක්වත් ගේන්නේ නැත ඒක හරි. හැබැයි වාහන නොගෙන්නුවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ ඇයි?
ඒක ඒගොල්ලෝ අවශ්‍යතාවයට කළමනා කරනවා. හැබැයි සීනි ගෙනාවේ නැත්තම් මොකද වෙන්නේ? ඔබතුමාලාට පුළුවන් ද සීනි ගෙන්නන්න නැතුව නෑ වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමා මම කියන එක වෙන ඒවාට බද්ධ කරන්න එපා. මම මේක කාරණාවක් කියන්නේ. මේක කාරණාවයි. මට අපර දෙන ඒ කාරණාව තමයි මේ 15.9 ගණනය කරපු විදිය මම මේ කියන්නේ. ඊළඟට ඔබතුමාලා චෝදනා කරන්නේ මේ 15.9 වංචාවක් කියලානේ. 50ක් අතාරින්නකෝ. 8 බිලියන 8ක් නේ. අන්න හරි. අන්න එතෙන්ට අන්න හරි එතෙන්ට ඒ කාරණාවට මම කියන්නම් අධික ලාභයක් ලැබලා තියෙනවා. ඒක හරි අධික ලාභයක් ලැබලා තියෙනවා. 36000යි. නොවැම්බර් 20 තව නැවක් 38ක්. මේ පුදුම වැඩක්. අපි එතුමාට අවසන් කාර්යවසාද අවසන් විනාඩි දෙකේ ඉන්නේ එතුමා. ඉතින් ඒක නිසා මෙතුමලා දැන් මේ සම්පූර්ණම දෙයියනේ කියලා මේ ගැසට් එක හරහා සීනි ප්‍රශ්නේ ආපු හින්දා අපේ වසන්ත සමරසිංහ සහෝදරයාටත් ඒ වගේම අලවතිගල සහෝදරයාට සමගි ජන බලවේගයට මේ දවස්වල අර කළු මර රස කර මේ පවත්වාගෙන යන්න ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා. ඔබතුමාලාගේ ප්‍රශ්නේ කියන්නම්කෝ. නෑ තමුන්නාන්සේලාට ඉතින් අපි ඒ අතින් සතුටු වෙනවා. මොකද අපිට එහෙම ප්‍රශ්නයක් තමුන්නාන්සේලාට දෙන්න පුළුවන් වෙච්ච එක පිළිබඳව. ඒ වගේම ඊළඟට මම කියන්න ඕනි දැන් මේ ප්‍රතිපත්තිමේ තින්ද තමුන්නාන්සේලා බදු අඩු කිරීම ගැන කතා කළා. හරිද? බදු අඩු කිරීම දැන් එහෙමනම් ඒ අඩු කරපු බදු වලින් අහිමි වෙන ආදායමත් බදු වංචාවක් කියලා කියන්නකො කම්ප්ලේන් එකක් දාන්නකො ගිහිල්ලා. අපි වැට් එක අඩු කළා 15 ඉඳලා 8ට දාන්නකො ගිහිල්ලා පැමිණිල්ලා. ඊළඟට ඔබතුමා පටලනවනේ දැන්. නෑ පටලවන්නේ නැත්තේ මොකද? ඊළඟට ගෘහස්ත භාණ්ඩ මත ආනයන NBT බද්ද අඩු කළා. ඉන්කම් ටැක්ස් එක අඩු කළා. ආර්ථික සේවා දැන් මේවට රාජ්‍ය ආදායම අහිමි වෙන්නේ. දාන්නකො මේවටත් විරුද්ධව. ඒ රාජ්‍ය ආදායම අහිමි වීම තව කෙනෙක් අත්පත් කරගෙන නෑ මන්ත්‍රීතුමා. ඔබතුමා වෙන ඒවා හදන්න එපා. ඒක වෙන අයට අත්පත් කරගන්න බෑ. ඇයි? නෑ ඉන්න කියන එකක්. නෑ මෙතෙන්දි තමුන්නාන්සේලා ඔය කියන පැමිණිල්ල එහෙම නැත්නම් ඔය කියන චෝදනාව චේතනාත්මකව දන්නවා මේ චෝදනාව විභාග කරන්න දෙයක් නැහැ. මේක හොරකමක්. මේක විභාග කරන්න දෙයක් නැහැ විභාග කරන්න දෙයක් නැහැ. මේ පැහැදිලිව මට තප්පර දෙන්න. අපේ වසන්ත මන්තුමා දැන් මම මේ පෙන්වන එක. එතකොට මේකත් ඔබතුමා කියන හැට වංචාවක් නේද? මොකද්ද? මේ 725ට අඩු කරන් රුපියල් 30 තිබිච්ච එක. ඔව්. එතකොට සීනි මිල රුපියලක්වත් අඩු කරන්නේ නැතුව මේක ගිනිච්චා. ඒක දැන් ඔබතුමා ඔය කියන වෙලාවේ සීනි මිල අඩු වුණාද නැද්ද කියන එක අපිට ගන්න මම ඔබතුමා කියනවා මම බැලුවා. 105යි. වෙළඳපළ වගේම රට ලෝක වෙළඳපළේ තියෙන එකක් තියෙනවා. මම ඕන අපි ඒ ගැන වෙනම කතා කරමු. මම මේකත් නේ කියනවා. ඔබතුමා කියන්නේ එතකොට ඒකේ ආණ්ඩුවට පාඩුවකුත් වෙලා නැහැ. දැන් බලන්න ඔබතුමාලා දෙපළම උත්සාහ කරනවා මේක තව මොනාගෙන් හරි මැච් කරලා එහෙම නෙමෙයි කියන්නේ. අපි කියන්නේ ඒක නෙමෙයි. ඒක නේ මේ කියන්නේ මේ බලන්නකෝ. හරි පැහැදිලි මට වෙලාවට අපි කියන වංචාවක් කියමුකෝ ඒකත්. අපි කියන්නේ නැව් තුනක් ඇවිල්ලා තියෙනවා නොවැම්බර් මාසේ. වසන්ත සමරසිංහ ඔබතුමාගේ වාරය තුල අපි මට අවසන් කරන්න දැන් මේ වාහන ගාලා හබර් එකේ නැවේ තියෙනකොට බදු අයින් කරේ ඒ කාලේ මාගාව තියෙන විස්තරත් ඒක. ඕක ජේ.ආර්. ජයවර්ධන කාලේ නම් කරා. වාහන ගාලා තියෙනකොට බදු අයින් කරා. අපි මෙතුමාට මේ විනාඩිය අවස්ථාව. එතකොට මම කියන කාරණාව තමයි අපි ප්‍රතිකරණ කාරණාව තමයි පියාල් දැන් මේ බදු අඩු කිරීම සැලසුම් සාගතව එක්කෙනෙකුට වාසි වෙන ආකාරයට කරලා විමර්ශනය කරලා අපි ඒක කරමු. හැබැයි මේක ඉල්ලුම් සැපයුම් බලවේග මත මේ භාණ්ඩයට තියෙන ආර්ථිකයේ තියෙන වැදගත්කමත් මත මේ අඩු කරන බදු වල යම්කිසි ප්‍රතිශතයකින් මිල අඩු වෙනවා. හරිද? ඒක වළක්වන්න බෑ. එහෙම නැතුව මේක ඒ වංචාව ගැන අපි හොයමු. ඒ ගැන කිසි තර්කයක් නැහැ. හැබැයි මතක තියාගන්න ඉන්ලන්ඩ් රිවනිව් ඩිපාර්ට්මන්ට් එකටවත් කස්ටම් එකටවත් රජයටවත් ඕනේ විදිහට විවෘත ආර්ථික ක්‍රමයේ තුල බහණ්ඩ මිලදී ගැනීම විකිණීම හා බෙදා හැරීම සිද්ධ කරන්න බෑ. මේ කොල්ලකාරී විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වලා දීපු අපේ අලවතුගොල්ල മന്ത്രിතුමාලා අද ඇතුළට ගිය මුදල් ඇමතිතුමා සතත විකුණලා දාපු മന്ത്രിතුමාලා සතත විකුණලා දැම්මේ නැතුව තිබුණා වුණා නම් රාජ්‍ය යන්ත්‍රයෙන් දැන් බලන්න වතුර බිල මේ විදිහට අඩු කරන්න වැඩි කරන්න බෑ. එහෙම අඩු කළොත් වතුර බිලට කෝට බිල් එකට ඒ අඩු කරන ගාණ වැඩි කරන ගාණ එදාම එකතු වෙනවා. ඒ වගේම අපි ගමු ඩීසල් වලට පෙට්‍රල් වලට ඒකයි තත්ත්වය. හැබැයි සීනි කියන එක රජයේ ඒකාධිකාරියක් යටතේ රජය විසින් ආනයනය කළා රජය විසින් ගබඩා කළා රජය විසින් බෙදා හැරීම සිද්ධ කරන්නේ නැහැ. දැන් රජයේ ගත්තු ප්‍රතිපත්තිය මේ තීන්දුව අවබෝධිතා කරලා කවුරු හරි මොනවා හරි කරලා තියෙනවා නම් අපි ඒක ගැන පරික්ෂා කරමු. හැබැයි රජය වංචා කරන්න උදව් කළේ නැහැ. තව කාරණාවක් කියන්න තියෙනවා. සීනි ගේන්නේ කොහෙන්ද? සීනි ගෙනාවේ ඉන්දියාවෙන් සහ අනෙකුත් රටවල් වලින් සීනි ඒ අය ඒගොල්ලන්ගේ රටවල් වලින් නිදහස් කිරීම නතර කරලා තිබුණේ. මේ කියන කාල පරිච්ඡේදය තුළ තමයි ඒගොල්ලෝ සීනි නිදහස් කරන්න පටන් ගත්තේ. ඒ නිසා ඒ වගේම තමයි මේ ව්‍යාපාරිකව බලාපොරොත්තු වුණා මේ රුපියල් 50යි තිබිලා අඩු කරපු 725ට අඩු කරපු බද්ද
සීනි ස්ටොක් කරගත්තට පස්සේ නැවත රුපියල් 40කින් හරි 50කින් හරි නැවත පනවයි කියලා. ඒ නිසා තමයි ඒගොල්ලෝ ගෙනල්ලා ඕනි කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අති ප්‍රමාණික ලාභ ලැබීමේ චේතනාවෙන් යුතුව ගෙනල්ලා ගබඩා කරගත්තේ. නමුත් රජයේ ප්‍රතිපත්ති මේ තීන්දුවකට එහෙම ඒ බද්ද අඩු වැඩි කරන්නේ නැහැ කියලා. ඒක මට පෙන්වන්න පුළුවන් මේ ඇතිවෙච්ච තත්ත්වය. මේ තියෙන්නේ අපි ප්‍රස්තාරගත කරලා ගත්තා මේ තියෙන තත්ත්වය. මේගොල්ලෝ මේ පැහැදිලි කරන්නේ පිමාල් මෙන්න මේ කාරණා. මේ තියෙන්නේ රජය එකතු කරගත්තු බදු මුදල. මේක පැහැදිලිව තුන මේ තියෙන රජය එකතු කරගත්තු බදු මුදල. මේ තියෙන්නේ රතු පාටින් පෙන්නලා තියෙන්නේ මේ පිරිවැය. මේ කොළ පාටින් පෙන්නලා තියෙන්නේ විකුණුම් මිල. එතකොට මේ ලාභ ප්‍රතිශතය එක්තරා අවස්ථාවකදී වැඩි වෙනවා. මේ තියෙන්නේ ලාභ ප්‍රතිශතය එක්තරා. දැන් මේ සීනි ගෙනාපු දවසේ පාරිභෝගික අතට යන්නේ නැහැ. මේගොල්ලෝ ගාව ස්ටොක් තියෙනවා. එල අඩු මිලට ගෙනාපුවත් තියෙනවා වැඩි මිලට ගෙනාපුවත් තියෙනවා. මම මේ කොහොමද සාධාරණීකරණය කරනවා නෙමෙයි. හොඳට මතක තියාගන්න. නමුත් තමුන්නාන්සලා මේ කියන වංචාවට රජය හවුල් නැහැ කියන කාරණාව විතරයි මට කියන්න තියෙන්නේ. ස්තුති වසන්ත සමරසිංහ මම කියන්නේ එතුමන්ලා ඉතින් රජයේ හවුල් නැහැ කියලා කියනවා මිස වෙන මොනවා කියන්නද? රජයේ හොරකම් කරනවා. මම දැනුත් කියනවා මම ඊටාම ඌමනාවෙන් කියනවා ඔබතුමාලා දෙදෙනාටම මේ ගැන පරීක්ෂණ ගැන කතා කරන්නවත් බෑ. මේ අභියෝගයක් පුළුවන් නම් කතා කරන්න ආණ්ඩු පක්ෂය ඇතුලේ. බෑ. බැරියයි. බැරි මං කියන්නම් බැරි එකක්. ඔබතුමා පුළුවන් කියලා යයි මෙතන නේද? මම මේ තව එකක් කියන්නම්. මම සීනි ගැන කතා කරන්නේ නැහැ. සීනි ගැන කතා කරලා තේරුම් ගන්න හේතුව මෙතුමන්ලාට සීනි ගැන කතා කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මැතිවරණ උදල් කරපු පිරමිඩ් බිල් මම මේ ගෙන්නවුවේ. වෙන කවුරුවත් නෙමෙයි. මෙතුමන්ලා කොහොමද කරන්නේ? මේ තියෙන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ තියෙන්නේ නාත්තණ්ඩිය ප්‍රාදේශ සභාවේ සභාපති ඇතුළු ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු. ඔබතුමාලා දෙන්නම් බලන්න මේ තියෙන්නේ ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු. සියලු දෙනා අස්සම් කරලා දෙනවා මේ රජයේ ඉඩම් අත්පත් කරගත්තා කියලා. කවුද? ඔබතුමාලා මන්ත්‍රීවරයා. මේ දින අශෝක මන්ත්‍රීවරයා මේ අල්ලාගත්තා. මේ මම ලියපුවා නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ ඔබතුමාලාගේම පක්ෂයේ නාත්තණ්ඩිය ප්‍රාදේශ සභාවේ සභාපති ඇතුළු 20 දෙනා. ඉතින් අල්ලයිද සීනි? නෑ මේවා නවත්තන්න හොරකම් නවත්තන්න ආණ්ඩුවට උමනාවක් තියෙනවා නම් බොහෝ දේවල් කරනවා. මං කියන්නේ ඒකයි මට මේ කියන්න ආපු බොහෝ දේවල් තිබුණා. මේ සීනි වලට මේක යට වෙන්න නොදී මේක ගණ්ඩ උමනාවක් තියෙන නිසා මම මේ සීනි කතාව යන්නේ. අපේ රටේ ජනතාව දැන් මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හරහා ආණ්ඩුව කොහෙද යන්නේ නිසා මොනවද කරන්න කියලා තේරුම් අරගනිමින් තියෙන්නේ. ඒ නිසා මේ සීනි බදු වංචාව කොච්චර සුද්ධ කරන්න හැදුවත් අර මොනර පිල් විහද ගහගත්තාම ඉස්සරහින් බැලුවම මොනර පේනවනේ. හැබැයි පිටිපස්සෙන් බලපුවාම ඒකට කියන්නේ මේ හෙළුවෙන් කියලා. ආණ්ඩුවත් එහෙමයි. ආණ්ඩුව මොනාවෙල්ලා කිව්වත් ජනතාව දන්නවා මේ හොරකම පිටිපස්සේ ආණ්ඩුවට හිතවත් කට්ටිය ඉන්න. මේක මේ සීනි වලින් නෙමෙයි. ඇන්ටිජන් ටෙස්ට් කිට් එකෙන් ගැහුවා. හෝටල් වලින් ගැහුවා. මේවා කරන්න ක්වොරන්ටයින් දෙන්න. ඊට පස්සේ ගුවන් ටිකට් එක තුන්ගුණය කරලා ගැහුවා. ඊට පස්සේ මේ දැන් මේ ජාවාරම කොච්චරද යන්නේ කියලා කියනවා නම් අර මාස 10ක් 12ක් තිස්සේ පිටරටවල ඉන්න බලන් ඉන්න මිනිස්සුන්ට ලංකාවට එන්න එනකොට ගෙදර ක්වොරන්ටයින් වෙන්නම් කිව්වා. මොකද මේ මිනිස්සුන්ට වියදම් කරන්න හෝටල් වලට සල්ලි නැහැ කියලා. එහෙමක් නැතුව නාමල් රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා එනකොට පවුලේ කට්ටියයි ඥාතින් නැන්දලා මාමලා ඔක්කොටම හෝම් ක්වොරන්ටයින් වෙන ගැසට් ලියුමක් ගහනවා. ලැජ්ජ නැහැ. විලි ලැජ්ජයි. ඕන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග. මේ අර පිටරටවල ඩොලර් හොයන්න ගිහිල්ලා රස්සා නැති වෙලා මේ මිනිස්සු අතරමං වෙලා මාස ගාණක් තිස්සේ ගෙනවරෙල්ලා අරන් වරෙල්ලා කියන ලංකාවට. ඒ මිනිස්සුන්ට ඇවිල්ලා කියනවා අපි ගෙදර ක්වොරන්ටයින් වෙන්නම්. මාසයක් ඉන්නම් සති දෙකක් නෙමෙයි යන්න නැතුව එළියට බහින්න නැතුව. ඒකට ඉඩ දෙන්න කියනවා. ඇයි? හෝටලයක් දවසට රුපියල් 7000යි 10000යි 14000යි 20000යි දවසට. කොහෙද සල්ලි? රස්සා නැතිලා ඉන්නේ. ඒ මිනිස්සුන්ට එන්න දෙන්නේ නැහැ. ආණ්ඩුව අර රෙදි නැතුව සරන් ඇඳන් ඔළුවෙන් හිට ගන්නවා වගේ වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා ජනතාව මේවා ටිකක් තේරුම් අරගනිමින් ඉන්නවා. ඒ නිසා මම මේ කිව්වේ මේ පිටරටවල වල විදේශ රැකියාවලට ගිහිල්ලා අතරමං වෙලා රස්සා නැතුව එන්න බලන් ඉන්න මාස 8 10 අවුරුද්ද ඉන්න මිනිස්සු ඉන්නවා. වහාම ගෙන්න ගන්න වැඩ පිළිලක් හදන. මේ මිනිස්සුන්ට ගෙදර දෙන්න ක්වොරන්ටයින් වෙන්න. මේ ඉන්ජෙක්ෂන් ගහගත්ත මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ට එන්න දෙන්නේ නැහැ. ඇමරිකාවෙන් ඉඳන් තාත්තා අසනීපෙලා බලන් දෙන්න කතා කරා. අපිට හිතවතෙක් කතා කරා. මේ දවස් 14ක් ඉඳලා යන්න කියනලු තාත්තා බලලා. මේ මනුස්සයා ඉන්ජෙක්ෂන් ගහලා තියෙන්නේ මේ ලෝකෙත් මේවත් එක්ක ගිහිල්ලා තියෙන්නේ. ඒකට එන්න දෙන්නේ නැහැ. මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග. මං කියන්නේ මෙතන සිට ගත්තාම මේ ආණ්ඩුවේ භාවිතාව ඇතුළේ මට කියන්න ඕන ඇතුළේ මේ කැලෑ මේ රජයේ ඉඩම් අත්පත් කර ගැනීම විතරක් නෙමෙයි. වනාන්තර හෙලිකිරීම පිළිබඳව මෙතුමල්ලාගේ දිස්ත්‍රික්කයේ මායිම් වල තියෙන්නේ. දැන් අර දරුවා අර ටීවී වැඩසටහන ගිය ප්‍රකාශයත් එක්ක පුදුම විදිහේ කැළඹීමක් වුණානේ. ඇයි ඒ? දැන් ගියා මේක මේ වහන්න කොහොමද කියලා බලන්න ගියා. ඒ දරුවා ප්‍රශ්න කරන්න ගියා. පොලිසිය ගියා. වනජීවියෙක් ගියා. මේ මම කියනවා අර රාජාංගනේ 18 ට්‍රැක් 18 අර විල්පත්තු ආශ්‍රිතව
තියෙන කැලෑ මේ වගේම කපනවා. කිසි බලපත්‍රයක් නැහැ. ඉඩම් ටික කපනවා, එලි කරනවා. කොහොම මේ නීතිය? මේ වගේ 244ක් ස්ථානවල කැලෑ කපනවා. කැලෑ කපනවා 244ක් ස්ථානවල. අපි මේ දවස්වල ටික ලයිස්තු ගත කරනවා 22 වෙනිදා කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා අපි මේකට අදාළ මේ වහාම මේ පරිසර විනාශය නවත්තන්න. ආරක්ෂක ලේකම්තුමා කියනවා මම ජනාධිපතිතුමාටත් කිව්වා මේ මහදවල් කැලෑ කපනවා මේක නවත්තන්න නැහැ නේ කියලා. මේක පුදුම වැඩක්. ඒ විතරක් නෙමෙයි. මෙතුමල්ලා සමහර ඒවා කතා නොකරලා දන්නවා. දෙන්නම රත්නපුරේ නිසා කියන්නේ. රත්නපුරේ මැණික් වෙනදට සාමාන්‍ය මැණික් ගන්න මිනිස්සු ඉන්නවා. දැන් පුළුවන් ද මැණික් ගන්න? දැන් ඇමතුමායි එහෙම නැත්නම් ආරක්ෂකංශයි දාලා අපි සම්ප්‍රදායිකව මැණික් ගරපු මිනිස්සුන්ට ගඟේ මැණික් ගන්න දෙන්නේ නැහැ. මේ කැලෑ කප ගංගාව කප යූර කප නෙමෙයි. මිනිස්සු ජීවත් වෙච්ච විදි තිබුණා. දෙන්නේ නැහැ. ඇයි? අද මැණික් ගරන්නේ ඇමතුමා නම් මැණික් ගරන්නේ එතුමා. වැලි කපන්නේ පරිසර ඇමතුමා නම් වැලි කපන්නේ එතුමා. අද පරිසර ඇමතුමා කියලා තිබුණා ප්‍රකාශයක්. ඒ හරිය මේ කපන අර ලයිසන් ගන්න ඕන ගස් නෙමෙයි කපලා තියෙන්නේ කියලා. අර මහා කැලයක් කපලා දාලා. ඕම් පරිසර ඇමතිගේ කතාව අපේ රටේ. නේ ඕම් පරිසර ඇමතිගේ කතාව. කැලෑ කපන්නේ අලි මරන්න ඕන නම් අලි මරන්න තුවක්කු දෙන වනජීවි ඇමති. මේක පුදුම රටක්. මේක පුදුම රටක්. අලි මරන්න තුවක්කු දෙන වනජීවි ඇමති. වනජීවි ඇමති. පරිසර ඇමති එල්ලනකෝ ලයිසන් නැතුව ගස් කපලා තියෙන්නේ. ඒවට ලයිසන් ඕනේ නැලු. කැලෑ කපන්නේ පරිසර ඇමති කෙනෙක් ගහක අත්තක් කපන්නවත් දෙන්නේ නැහැ. ඕන් අපේ රට. ඒ නිසා මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳව මේ කැලෑ කැපිලි මේ පරිසර විනාශය පිළිබඳව තියෙන බරපතල චෝදනාවක්. හැබැයි විල්පත්තුව කපනවා කියලා බදුර දෙන්නේ දා විල්පත්තුව කපනකොට බදුර දෙන්නේ නැවිල්ලාද එක නඩුවක් ගිහලා දැන් කෝටි 50ක් අය කරගන්න කියලා කිව්වනේ. දැන් මොකද උනේ? දැන් ඒක දුන්න වනජීවියකට අය කරගන්න කියලා. දැන් අය කරගත්තද? කවුද හමුදාවෙන් දාලා පැල හිටවනවා? අය කරගත්තද? නෑ මේ ඒක නිසා මං කිව්වේ අර මොනර පිල් විදාගත්තා වගේ තමයි. මොනර පිල් විදාගත්තා වගේ ආණ්ඩුව ඉස්සරහින් පෙනුම තිබට පස්සෙන් හෙළුවේ. ඒ නිසා මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳ මේ විදිහට රටේ ජනතාවට අපි කියන්නේ මේ ආණ්ඩුව බලයට එනකොට කියපු දේවල්. පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අද ඇයි එළියට දාන්නේ නැත්තේ? මහ මොලකාරයෝ හංගලා මොල නැති උන් ටිකක් අල්ලන්න හදන මේකට. හිටපු ආණ්ඩුවේ ජනාධිපති සහ අගමැතිවරයාගේ මේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් විරහිත කටයුතු කිරීම උන්ට වග කිය යුතුයි. හැබැයි ඒ විතරක් නෙමෙයි. බලයට ඒම සඳහා දඩේම කරපු මිනිස්සු මේක කරතියන් ගියා. හැබැයි දඩේම අවසන් වුණාට පස්සේ ලේ පැල්ලන් ගෑවිච්ච තැන් තියෙනවා. ඒ නිසා මේ පාසු කොමිසමේ සාක්ෂි හරහා මේක සංවිධානාත්මක කොහොමද සිද්ධ වුනේ කියලා කියන තොරතුරු තියෙනවා. සංවේදී තොරතුරු කියලා කියන හංගන්නේ ඒක. නිසා අද රට ඉස්සරහා තියෙන්නේ ජනතාවට කියපු එකක්වත් ඇත්ත නොකර ආණ්ඩුව හොරු රකින්නවා, හොරු නිදහස් කරනවා, කැලෑ කපනවා, හොරුත් එක්ක අද ඩීල් දාලා හොරකම් කරනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට එරෙහිව බඩු මිල ප්‍රශ්නේ එක පැත්තකින් ඒ විදිහටම තියෙනවා. අර හම්බන්තොට ගොවියෝ ඉල්ලනවා මේ අලි වැටක් ගහලා කැලෑ ටික අයින් කරලා දෙන්න, අලි ටික දාලා දෙන්න කැලෑට කියලා. හැබැයි ඒ ගොවියට උත්තරයක් දෙන්නේ නැති ආණ්ඩුව අද මහා කැලෑ ටික දෙනවා හිතවතුන්ට කපලා සුද්ධ කරගන්න ඉඩම් කරන්න. ඒ නිසා මේ රටේ පරිසර විනාශයට එරෙහිව මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු බිඳ මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට එරෙහිව දැන් ආණ්ඩුවේ ජනතා මතයේ ගොඩනැගෙමින් තියෙන ජනතා මතය නියෝජනය කරන මිනිස්සු මර්ධනය කරන්න ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග වලට එරෙහිව අපි කටයුතු කරන ඉදිරියට. ස්තුතියි පුතුමන්. ඔව්. අපේ මන්තුමා ඔව්. අර රත්නපුරේ මේ පතල් කපන්න දෙන්න ගඟට මිනිසුන්ට බහින්න දෙන්න නැතු ස්ටිෆ් එකක් ඉන්නවනේ. මමත් ඒකට එකඟයි මේ ස්ටිෆ් එක අයින් කරලා මිනිසුන්ට පතල් කපන්න දෙන්න. දැන් මම මේ ඔබතුමාලා මම එකඟයි. මොකද මම රත්නපුරේනේ. මම එකඟයි. හැබැයි ඔය ටිකේ මිනිස්සු පතල් කපනකොට මෙන්න මේ අහක ඉන්නේ මට. මේ මට බනින්න පටන් ගත්තා පරිසරය විනාශ කරනවා මිනිසුන්ට මෙහෙම දුන්නා මේ ගඟ නුව කරනවා කියලා. හැබැයි රත්නපුරේ මිනිස්සු ඇත්තටම මේ අවුරුදු කාලේ හැම කාලෙම ওই ගඟේ පොඩක් ගැරුමක් කරා. හැබැයි දැන් මං කියන්නේ අර ස්ටේප් එක අයින් කරන්න ඕනේ කියලා තමයි මෙන්න මේ මිනිසුන්ට මේක කරගන්න. හැබැයි ඕක අපි කිව්වොත් කියයි ඕන්න ජනපදයෙන් පරිසරය වෙනස් කරන්න කිව්වා කියලා. දැන් රත්නපුරේ මැණික් ගන්න නැද්ද දැන්? නෑ වසන්ත බද්දලා මම කියන්නේ ඔබතුමාලා ඔබතුමාත් එක්ක එකයි. මම කියන්නේ ඒ රත්නපුරේ අහිංසක ජනතාව මේ කාලේ තමයි මේ ජනවාරි පෙබරවාරි ඔබ කැලවෙන දේශපාලනයේ කතාව සුලිය සමග අප විරාමයෙන් අනතුරුව විරාමයේ උතුරත් විරාමයෙන් අනතුරුවත් ඒ සංවාදයේම ඉදිරියට රැගෙන යමින් ඉන්නේ. තවත් විශේෂයෙන් සංවාදාත්මක කරුණු රැසක් මත වුණා දෙවනවට. ඒතුළ අප තුන්වනටත් ඒ සංවාදාත්මක ආකාරයෙන්ම ඉදිරියට යමු. ජානකවක් කුබරා මන්ත්‍රීතුමන්ට අවස්ථාව තුන්වනට ආරම්භ කරන්න. එකක්
අර සිංහරාජ්‍යයේ පිළිබඳව අර දරුවෙක් කියපු ප්‍රකාශයේ සම්බන්ධව මම ඊට පහුවෙනිදා රත්නපුර දිසාවන නිලධාරීවරයාට විමසීමක් කරලා ඇව්වා මේ පිළිබඳව. මොකද අපි රජ නිලධාරීන්ගේ පෑ ගන්න මේ පිළිබඳව මට වාර්තාවක් කරන්න කියලා. එතුමා මට වාර්තාවක් කිව්වා මේක පෞද්ගලික ඉඩමක්. මේක සිංහරාජයේ රක්ෂිතයකුත් නෙමෙයි. මේක පෞද්ගලික ඉඩමක් කියලා ඒ වාර්තාවත් එවුවා. ඊට පස්සේ මාධ්‍ය නිවේදනයකුත් තියෙනවා මේක පෞද්ගලික ඉඩමක් කියලා. එතකොට මේ ඒ දරුවා කියන කතාවේ ඇත්තක් තියෙන. ඒ දරුවා එතනින් යනකොට කැලේ කපලා දැක්කා. මෙතන හෝටලයක් හදනවා කියලා. ඒ ළමයා දන්නේ නැහැ මේක හෝටලයක්ද ගියක්ද කියලා දන්නේ නැහැ. එයා කියන ඇත්තක්. එයා මෙතනින් යනකොට පාරායිනේ එතන ගෙවල් 3ක් හදනවා. ඉතින් ඒක ඇත්ත. හැබැයි මේක අපි වනරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මම ලිඛිතවම ගෙන්න ගත්තා. ඒ අයගේ වාර්තාව මම මාධ්‍යයටත් දුන්නා. ඒකේ තියෙන්නේ මේක පෞද්ගලික ඉඩමක්. සාමාන්‍ය ඔය කාරණාවට මම පුංචි දෙයක් එකතු කරනවා. මේ සාමාන්‍ය පොදුවේ පවතින මතය මම මේ කියන්නේ. දැන් විල්පත්තුව කැපුවා කියලා චෝදනා කරනකොට ඉස්සෙල්ලා රජය කිව්වා ඒක විල්පත්තුවට ගැසට් කරලා තියෙන සීමාව නෙමෙයි. මේ පරිබාහිර තැනක තමයි ඒක සිද්ධ වෙන්නේ කියලා. මේ ඒකමද වෙන පැත්තෙන්. මේකට ඊට පස්සේ ගැසට් එකක් ගහනවා 2019 11යි 20. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැසට් එකක් ගන්නවා සිංහරාජයට අලුතෙන් ඇතුළත් කරලා. ඒ ගැසට් එකකට මෙහා පැත්තෙන් තමයි මේක තියෙන්නේ. ඒක මම නෙමෙයි මේ කියන්නේ. මම දැන් එන්නේ ඉස්සෙල්ලත් කලවාන වනරක්ෂණ කාර්යාලයටත් කතා කරා. එතකොට මේ ඒගොල්ලන්ගේ මාධ්‍යන ජානකයක් කුර නැහැ. ජානකයක් කුර හෙට මේක නීති විරෝධී කටයුත්තක් නම් නීති විරෝධී කටයුත්තට ඒගොල්ලන්ට විරුද්ධව දනුවම් දෙන්න පැත්තේ ඉන්නේ. මම සිංහරාජය ආරක්ෂා කරන මේ පැත්තේ අය දන්නවා STF එක අරන් ගිහිල්ලා පැනලා උසාවිත් ගිය මිනිස්සෙක්. එසම මේ සිංහරාජයට කිසිම අවහිරයක් වෙන්න කිසි දෙයක් දෙන්නේ නැහැ. දරුවෙක් හෙළිදරව්වක් කරා. ඒක පරිස්සමයක් කරන එක රජයක වගකීමක්, වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක්, සොයා බැලීම අපේ වගකීමක්. එතකොට ඒක ඒ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් තියෙනවා. මාගාව තියෙනවා 1900 මම මේකේ මම පත්තිරුත් ගත්ත බැරි මෙතන. 1971 ඉඳන් ඊට ඉස්සෙල්ලා ඉඳන් පත්තිරු තියෙනවා පෞද්ගලික ඉඩමක් කියලා අක්කර 500ක් තිබිච්ච එකෙන් කොටසක් මේ වෙනකොට කොටසක් රක්ෂිත කරලත් අරගෙනත් තියෙනවා. ඒ කියන්නේ අර ඈත තිබිච්ච ටික. එතකොට මේ පිළිබඳව තවත් අක්කර 500ක් ඔප්පුවක් තියෙන කෙනෙක් ඉන්නවා. නෑ මේක ඉස්සර අක්කර 500ක් ඒ ප්‍රදේශෙම තිබිලා තියෙනවා. ඒ අක්කර 500 මේ කොටස් ගිහිල්ලා තමයි කොටසක් ඊට පස්සේ රක්ෂිත කරලා ටික රක්ෂිත කරලා තියෙනවා. ඔය අන්තිම කොටස තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැසට් එකකින් තවත් ඇතුළත් කරා. සිංහරාජ නෙමෙයි ඔය හරිය තියෙන්නේ. සිංහරාජයට ආශ්‍රිත වෙන කැලයක්. එතකොට ඒ අවශේෂ කැලෑවට මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගැසට් එකනොත් ටිකක් ගත්තා. එතකොට මේ ටික ඒකටවත් අයිති වෙලා නැහැ. මේක මම නෙමෙයි කියන්නේ. මේ වන රක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිළිගන්න එපා. එතකොට ඒකේ දරුවා කියපු කාරණාව විමර්ශනයක් කරන්න ඕනේ. මේ ඉඩමේ අයිති ඒගොල්ලන්ගේ ගෙවල් වලට ගියා පොලිසියෙන්. ගිහලා කට උත්තර ගත්තා. මේක ඇත්ත හොයන්න. දැන් අපි ලක්කුවර මන්ත්‍රීතුමා ඇමතුමා මම මේ කිව්වේ ඒක අපි හිතමුකෝ ඔබතුමා කියන එක දරුවා ප්‍රකාශයක් කිව්වා පොලිසියෙන් ගියා කියලා. දැන් මම මේ පැමිණිල්ලක් දැම්ම තව වෙනකන් ආවේ නැහැ. දැන් මම මේ බලන් ඉන්න වෙනකන් සීඩියක් දැම්ම. දැන් ඒක වැරදි කියලා කිව්වනේ නේද? ඔබතුමා කියන එක හරි. මට ඔබතුමාත් එක්ක තර්කයක් නෑ. මම ඔබතුමාට මතක් කරේ. ඒක හරි. ඔබතුමාට මතක් කරේ ඔබතුමාත් කිව්වා මේක පරීක්ෂණ කරන්න ඕනේ කියලා මම ඒක අගය කරලා ඔබතුමාගේ ප්‍රකාශය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාගේ ඔය උනන්දුව මේ අනිත් තැන් වල කැලෑ කපනේ මට නෑ. නෑ ඉන්න කියන්න. එතකොට දැන් මං කියන්නේ මේ දරුවා අපහසුතාවයකට පත් කරන්න හොඳ නැහැ. ළමයෙක්නේ. ඒ ළමයා හෙළිදරව්වක් කරා. ඒ හෙළිදරව්ව හොයා බලන එක ඒ ප්‍රදේශයේ වනරක්ෂණ නිලධාරීන්ගේ යුතුයකමක්. මේක හෙළි කරන්න එපා. ඔබතුමා දැක්කත් දන්නේ ඒ වනජීවියක නිලධාරී ගිහිල්ලා දරුවෙන් අහනවා මේ ඔයා දන්නවද සිංහරාජ වර්ග ප්‍රමාණය? ඔයා දන්නවද සිංහරාජ කොච්චර තියෙනවද? ඔයා ඒවා දැනගෙන කතා කරනවා. මේ ළමේ කතාවක් කිව්වා මේ දරුවා Tamanට මේ කැලෑ කපනවා කියලා පේනවා. ඒ කැලෑ කපන එක මේ වැරදි කියලා ඒ දරුවට දැනෙනවා. හැඟීමක් තියෙනවා. ඒක කිව්වහම ගිහිල්ලා අහන ප්‍රශ්නේ බලන්න. දැන් මම කිව්වේ ඒකයි ඒ දරුවා කියපු දේ හොයා බැලීම දැන් ඊට පස්සේ මේ IT ඒගොල්ලන්ගෙනුත් ගෙන් කට උත්තර අරන් යම්කිසි කටයුත්තක් කරා. එතකොට දැන් මේ වගේ හැම වෙලෙම පෙන්වනවා කොහේ හරි මේ කැලෑ කපනවා. මේක ඇත්තටම මේ දීර්ඝ කාලයක් ඉඳන් මේ රටේ මේ වන විනාශයේ කවුරු හරි කරනවා. නේද? එහෙම කරනවා. ඉතින් මේක නවත්තන්න ඕනේ අපි ඔක්කොම. පෙලක් කළාට බලන්න කිසි කෙනෙක් දන්නේ නැහැ. මේක ආණ්ඩුවවත් විපක්ෂයක් කාරුවක් මැදිවත් වෙන්නේ නැහැ. කාරු වර්ගයෙන් ගස් කපනවා. ඒකයි මම කියන්නේ මමයි ගස් කැපීමට විරුද්ධව කලවාන සම්බන්ධීකරණ කමිටුවේ තීන්දුවක් කරගෙන මගේ ප්‍රාදේශීය ලේකම්ට උසාවිත් යන්න වුණා. මම සිංහරාජ අයින මීටර් 500ක් වැලිකොට දාන්න දෙන්න එපා කියලා මේකක් ගත්ත කියලා ප්‍රාදේශීය ලේකම් උසාවි ගෙනිච්චා. අපි ඒක තමයි මේකට ආදරේ. මම ආණ්ඩු කරන කාලේ මට මිනිස්සු බැන්නා. අපිට වැල් ටික කොට දාගන්න දෙන්නේ නැහැ කියලා.
හැබැයි අපි එහෙම කරා. මම ළඟදී ගියා මීමුරේට. මම මීමුරේට ගියේ මීමුරේ වැසියන්ගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ අයට ඒ අයගේ ඒ අය වැඩි හරයක් කරන්නේ ගම්බ්‍රිස් වගා කරනවා. මේ ගම්බ්‍රිස් වගා කරන ගොවීන්ගේ අස්වැන්නාඩුයි විකුණ ගන්න විදියක් නැහැ කිව්වහම මම පරිස්සමය කරන්න කණ්ඩායමක් කරා මගේ දෙපාර්තමේන්තුවෙන්. ඒගොල්ලෝ ඇහිලා මට කිව්වා අක්‍රමවත් විදියට ගම්බ්‍රිස් වගා කරලා තියෙනවා. මම මොනවද කරන්න ඕන? ඒගොල්ලෝ මට යෝජනා ටිකක් කිව්වා මේ ටික ක්‍රියාත්මක කරන්නකෝ. මම කිව්වා යන් කියලා. මම මේ ගමට ගිහිල්ලා ඒ මිනිස්සු කැඳවලා මම කිව්වා ඕගොල්ලන්ගේ දැන් තියෙන වගාව ඒ වගාවේ වැඩි ඵල ප්‍රයෝජන ගන්න රුපියල් 85000ක් සහන ආධාරයක් දෙන්න මේක හදාගන්න. ඊට පස්සේ එයාට පැල නැහැ කිව්වා හිටවගෙන. මම කිව්වා පැල ටික නිකන් ගහලා දෙන්න. ඊට පස්සේ කිව්වා ගම්බ්‍රිස් අවුරුද්ද එක කාලයකට විතරයි හරියන්නේ. අපිට වෙන දෙයක් දෙන්නකෝ. මම කිව්වා කහ දෙන්නම් බීජ ටික නිකන්. ඉඟුරු ටික දෙන්න. ඊට පස්සේ බුලත් තිල්ල මම කිව්වා ඒකටත් උදව් කරන්න. මම කිව්වා පුවක් පැල ගහලා දෙන්න වටේ හිටව ගන්න. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා මේ මොනවද දුන්නත් වැඩක් නැහැ. කිලෝමීටර් 40ක් විතර අපි උඩහට යන්න ඕන. ඉල්ලන ගානට අපි දීලා ගෙදර එන්න ඕන. ඒ නිසා අපිට වෙළඳ පොලක් නැහැ. අපිට කරන්න දෙයක් නැහැ. එහෙම කරන්න දෙයක් නැති වෙච්ච වෙලාවට තමයි එක එකනා කැලිටරින් ගන්න. මං කිව්වා නකල් රක්ෂිතේ ඇතුළට යන්නම බෑ. එනසාල් කොච්චර තිබුණත් යන්න බෑ. එකක් වවන්න දෙන්නෙත් නැහැ මේකේ. එනසාල් කඩන්න දෙන්නෙත් නැහැ. මම ඕගොල්ලන්ට ජීවත් වෙන්න ආර්ථිකය හදනවා. කුළුබඩු සංස්ථාවේ මීමුරේට විතරක්. හැබැයි පිටින් ගේන්න බෑ. මීමුරේ විතරක් ගොවියන්ගේ වැඩි මිලට ආණ්ඩුව පාඩුවට ගම්බ්‍රිස් ටික සල්ලි වලට ගන්නවා. මිනිස්සු සතුටු වෙලා අප්පුඩි ගැහුවා. මම මේ මාසේ කොමාර ඒ ටික ගන්නවා. ඒ මිනිස්සු ගාව අවුරුදු 3ක ගම්බ්‍රිස් තියෙනවා. මට කොහොම ලක්ෂයක් විතර තියෙනවා කිලෝ. දැන් මම බලාපොරොත්තු වෙනවා හෙට අනිද්දාම ගිහලා ගම්බ්‍රිස් ටික අරගෙන මේ රටේ ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න නැත්නම් මේ කැලේ යනවා. මම කිව්වේ කැලේට යන්න එපා කියලා. දැන් ඇයි මේ ආණ්ඩුව මැදිහත් වීමක් උනේ? කැලේ යනක වරක ගන්න. හැබැයි එහෙම ගිහින් මම ආවහන් පස්සේ එක එක්කෙනා කියනවා ජානකුවක් වුණ මීමුරේ වරණසයි කියලා. මට ඡන්දේ තියනවද එහෙ? මම ගිහලා ඔන්න මගේ ආසනේ නම් මම ඔහොම ගිහින් මොනා හරි කැලේට රින් ගන්න කිව්වනම් එහෙම. නිසා අපි කියනවා හරියට මේ සත්භාවයෙන් හොඳ වැඩක් කරන්න අපි ගිහලා වැඩ කරනකොට ඒක අගය කරනවා වෙනුවට ඒක ගරහන්න එපා කියලා කියනවා. මොකද ඊට පහුවෙන්ද ලංකාවන පේන මාධ්‍යක මම කිව්වා මේ විස්තරේ. ඊට සතියකට විතර පස්සේ වෙන එකක් කියනවා. මම මේ වීඩියෝ එක තියෙනවා මේ මාධ්‍ය ගිය එක මම කියපු කතාව. ඊට රජයේ නිලධාරීන් විසින් මේ ඒ ගියේ ඒගොල්ලෝ වාර්තාවක් හදලා ඉවල තියෙනවා. ඒක මං කියපු ඒවත් තියෙනවා. ඉතින් මං කියනවා මම නම් මේ වනයේට ආදරේ රක්ෂිත ආරක්ෂා කරන්නත් අපිට කරන්න පුළුවන් උපරිම මැදිහත් වීම වෙනවා. අපි ඔක්කොම මේ අවුරුදු 10 ගාණක් ඉන්නේ නැහැ. අපි ටික කාලෙකින් මැරලා යන මිනිස්සු. ඒ නිසා අපේ දරුවන්ට හරි අපි හොඳට හිටියොත් අපේ දරුවන්ට හරි මිනිස්සු සලකයි. ඉතින් අපි ඒ සත්භාවයෙන් වැඩ කරනවා. දැන් මේ සීනි වංචාව වගේම තමුන්නාන්සලා මේ රටේ තියෙන ලොකු වංචාවක්. මොකද්ද? මේ රටට හොරෙන් එතනෝල් ගේනවා කියන එතනෝල් වලින් අධික ලාභයල් කපනවා කියලා. ජානකක් කුමර ජනාධිපතිතුමාට කියලා ජනවාරි 1 වෙනිදා ඉඳන් 2020 මේ රටට එතනෝල් ගෙන්න එක නැවැත්තුවා. එතනෝල් ගෙන්නවක නැවැත්තුව අපි රුපියල් 290ට මම පැල්ලත්ත සෙවණ කළ බාර ගන්නකොට රුපියල් 290ට වික්කේ එතනෝල් අධික ලාභයක් ලැබුවා මේ රටේ කෝටිපතියෝ. අරක්කු බෝතලයක් 1400යි. එක එතනෝල් ලීටරකින් බෝතල් 3ක් හදා ගන්නවා. මම කරපු වැඩේ රුපියල් 210ක් එක ලීටරයකට වැඩි කරා. හැබැයි ඒක අරක්කු බොන මිනිස්සුන්ට වැඩි උනේ ව්‍යාපාරිකයට. මම එක අවුරුද්දක් තුල ලක්ෂ 18800ක් ලාභ කරලා පෙන්නුවා ලංකා සීනි සමාගමට. මේ රටේ ලොකු මිනිස්සුන්ගේ සල්ලි අරගෙන අර අහිංසක සේවක 2000ක් මම ස්ථිර කළා. ඒගොල්ලන්ට ජීවන විදන් දීමනවා දුන්නා ඒවා දීලා. ඒ සේවකින්ගේ පඩි වැඩි කරලා බෝනස් දීලා ගොවියන්ට රුපියල් 500ක් මෙට්‍රික් ටොන් එකකට වැඩි කළා. වැව් ටික හදලා දීලා, ජලය ලබලා දීලා ලොකු වැඩක් කළා. බිලියන 1.3ක්. ඒ කියන්නේ කෝටි 130ක් ලංකා සීනි සමාගමට ලාභ කරලා දුන්නා. ඒ ලාභ කරපු නිසා තමයි මම රුපියල් 15 සීනි මිල අඩු කරලා දුන්නේ. ඒ වගේම මේ අවුරුද්දේ මෙට්‍රික් ටොන් එකකට රුපියල් 250ක් වැඩි කරලා දුන්නා. අපි ලොකු වැඩක් කරලා තියෙනවා. પણ මේ ලොකු සල්ලිකාරීන්ට යන්න තිබිච්ච එක මේ රටේ දුප්පත් මිනිසුන්ට අරන් දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒක නිසා අපේ ආණ්ඩුව කරපු විශාල වැඩ කොටසක් තියෙනවා. ඉතින් ඒ ගැනත් අපි මේ රටේ ජනතාවට කියනවා මේ යම් කිසි කටයුත්තක්ම අල්ලගෙන රජයට ගහනවා වගේම මේ රජේ කරපු විශාල වැඩ කොටසක් තියෙනවා. එකෙන් එක කියන්න ගියොත් එහෙම තව ගොඩක් වෙලා යනවා. ඒක නිසා අපි මගේ අමාත්‍යාංශය මේ රටට බරක් වෙන්නේ නැති වෙන්න මේ රටේ අපනයන ආදායම පහුගිය අවුරුද්දේ මිලියන 10000ක් වැඩි කරලා තියෙනවා මේ රටට ගහලා දීලා තියෙනවා. කොවිඩ් තියෙද්දි. ඒ නිසා අපි යම් වැඩ කොටසක් රටේ ජනතාව වෙනුවෙන් ඉදිරි කාලෙදී ඉෂ්ට කරනවා.
මගේ ඊගව අවස්ථාවක් දෙනවා නේද? අනිවාර්යයෙන් විනාඩි. රයිට් සර්. ස්තුතියි ඔබතුමන්ට විශේෂයෙන්ම දේශීය අලවතුවර මන්ත්‍රීතුමනි එතුමන් වතු කරන කාරණාව තමයි එතුමන්ගේ අමාත්‍යාංශයෙන් වගේම රට තුළ ආණ්ඩුව විවිධ සංවර්ධන ක්‍රියාදාමයන් ඉදිරියට අරන් යනවා මේ කොරෝනා වෛරසයත් එක්ක ඒක යට වෙලා තියෙනවා කියන කාරණාව. ඔව් ප්‍රියල් බොහොම හොඳයි. විශේෂයෙන්ම මේ වෙලාවේ අත්‍තරම මේ පරිසරය සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් ආපු නිසා මොකද පරිසරය කියන එක ඇත්තටම අපිට ඉතාමත් සංවේදී තත්වයකට අපි ඇවිල්ලා තියෙනවා අපේ රට. මොකද අපි දැන් බැලුවහම අපි කොළඹ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා කියලා දැන් පහුගිය දවස්වල අපි දැක්කා මාධ්‍ය වාර්තා ගණනාවක් තිබුණා. ඒතකොට දැන් ඔබතුමා ඇත්තටම පරිසරයට ආදරය ඇමතිවරයෙක්. දැන් ඔබතුමා කිව්ව විදිහට අපි ඔබතුමා ගැන අපි දන්නවනේ. ඉතින් ඒ වගේම මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු මේ ඔක්සිජන් ඕනේද කියලා අහන ඇමතිවරු. නෑ අපි මේකට කියනව නෙමෙයි. එහෙම මාධ්‍ය තුල අපි දැක්කා. ඒතර එහෙම ඇමතිවරු ඉන්න ආණ්ඩුවක ඔබතුමන්ලාගේ ජනාධිපතිතුමා මැතිවරණයට කලින් එතුමා කිව්වා මේ පරිසරයට අපි හිත කරන නිසා පෝස්ටර් ගහන්න හොඳ නැහැ, කට් අවුට් ගහන්න හොඳ නැහැ. මේ වගේ ඉතාමත් පරිසරයට හිතකාමී රජයක් තමයි බිහි වෙන්නේ කියලා මැතිවරණයට කලින් ජනතාවට විශාල බලාපොරොත්තුවක් ලබා දුන්නා. සෞභාග්‍ය දැක්මේ තියෙන වෙනම පිටු ගණනාවක් ඒ සම්බන්ධයෙන් කතා කළා. නමුත් ඇත්තටම දැන් අද අර මාධ්‍යයට ඇවිල්ලා වෙනත් කාරණාවකදී පරිසරයේ සම්බන්ධයෙන් සංවේදී වුණු ඒ දරුවා ඒ ඉදිරිපත් කරු කාරණාවට අද විශාල ප්‍රතිචාරයක් ඇයි ලැබෙන්නේ. ඒ දරුවට දැනෙන දේ කතා කරේ. එතකොට රජය ඇයි මේ තරම් කලබල වුණේ? මම අහන්නේ රජය ඇත්තගේ එහෙම දෙයක් සිදු වුණාද කියලා හොයලා බලන්න ඕන. නමුත් මේ දරුවාගේ ගෙදරට ගිහිල්ලා නිකන් මානසික පීඩාවකට ලක් කරන තැනකට ආවේ ඇයි කියන එක මම දන්නේ ගියේ නිලධාරිය අතේ තමයි ඒක තියෙන්නේ. නමුත් ඒ නිසා අන්තුමා එහෙම රජේ නම් මැදිහත් වීමක් නෑ රජේ නෙමෙයි නෑ නිලධාරිය ගියානේ දැන් මාධ්‍ය නිලධාරියවරයාට කතා කරලා ඇහුවා. මෙතුමා මේකයි. එතකොට දැන් මම අහනවා මේ රජයේ බලයටපත් වෙලා විශේෂයෙන්ම ජනාධිපතිවරණේ අවසන් වුණු වහාම මේ රටේ දැන් අපේ පස් ගත්තත් වැලි ගත්තත් මේ හැම දෙයක්ම සීමා සහිතයි. ඒවා සම්පතක් අසීමිත ප්‍රමාණයක් නැහැනේ. එතකොට මේ රජයේ බලයටපත් වෙලා ජනාධිපතිවරණේ අවසන් වෙලා මහමැතිවරණ වෙනකම් ඔබතුමාලාගේ රජයේ පස් වැලි ගල් බලපත්‍ර අහිමි කිරීම තුළ ඒ කියන්නේ බලපත්‍රයක් අවශ්‍ය නැහැ ප්‍රවාහණයට කීම තුළ මොනතරම් පරිසර විනාශයක් ඇති වුණාද? ඒක ගණනය කරලා තියෙනවා. පරිසර ඇමතිතුමා මම පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් ඇහුවා. ප්‍රශ්නයක් ඇහුවා. පාර්ලිමේන්තුවේ මම එතුමාට කතා කරමින් එතුමා පිළිගත්තා. ඇත්තටම මේ කාල සීමාව තුළ පස් ගල් වැලි මේ බලපත්‍ර ප්‍රවාහන බලපත්‍ර ඉවත් කිරීම තුළ විශාල හානියක් සිදු වුණා කියලා එතුමාම පිළිගත්තා. එතකොට ඒ ආදර්ශය නේද මේ ඉස්සරහට යන්නේ. දැන් මේ අපි දන්නවා අපේ ඕනම අපි කියන්නේ මේ පහුගිය කාලේ කැලේ ගිහුනේ හැම වෙලාවෙකම මේවා හොරකම් කරන්න කපන්න කොටන්න කණ්ඩායමක් ඉන්නවා. ඒතර ඒවට තමයි මේ නීති දාලා තියෙන්නේ. ඒතර ඔබතුමාලා බලයට ඇවිල්ලා පස් ගල් වැලි මේවා බලපත්‍ර අපි අයින් කරනවා කියලා එකපාරටම මහමැතිවරණකම මාස 9ක් ඉඩ දුන්නාම මොකක්ද ඒකේ ආදර්ශය? පැහැදිලිවම. ඒතර ඒ තුල විශාල විනාශයක් සිද්ධ වුණා. ඒතර ගංගාව අපේ මන්තුවා ඒක කොච්චර දැම්ම නේද ආපහු ආයෙ දැම්මයි මහමැතිවරණේ නෑ බලපත්‍ර එපා කියලා ඊට පස්සේ ආපහු හැමතැනම වැලි කපනවා කියලා ආයෙ බලපත්‍ර දැම්මා. ඒක දැම්මා. ඒකට පොඩි උත්තරයක් දෙන්න මම. නෑ මේ උත්තර දෙන්න පුළුවන්. නෑ මම ඔබතුමාට කාලේ දෙන්න කමන්නේ. නෑ ඔබතුමාට ඇත්තම කතාව තමයි ජනාධිපතිවරණේ අවසන් වෙලා ටික කාලෙකින් ඔබතුමාලා මේ තත්ත්වය ඇති කරා. මම හිතා ඔබතුමාලා උදව් කරන අයට සහයෝගය ගන්න වෙන්නේ නැති. ඒ කොහොම වුණත් නෑ මම ඒක පැහැදිලි කරා. නෑ ඒක මහමැතිවරණ වෙනකම තිබ්බනේ. මාස 6කට වැඩි තිබ්බා. නෑ ඒක තිබ්බා. නෑ මාස 6කට වැඩි තිබ්බා. වැලි වලට ආපහු දැම්ම බලපත්‍රේ. නෑ ඒක වැලි ගල් මේ සියල්ලටම තිබ්බා. ඒතර මේ ආදර්ශය තුල මොකක්ද උනේ? විශාල විනාශයක් වුණා කියලා පරිසර ඇමතිම පිළිගත්තානේ. දැන් ඒක පාර්ලිමේන්තුවේ තියෙනවා අන්සාට් එකේ තියෙනවා ඒතුම පිළිගන්න. කියනවා වගේ අපි රත්නමුල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එකපාර තීන්දුව කරා පොලිසියට අල්ලන්න එපා කිව්වා මේක අවුරුද්ද දෙනවා මිනිස්සු මේ මැනිඩින්ග් එකක් වෙන පයින්ට් පටන් ගත්තා ඉස්කෝලේට යරේට මෙහෙම ඕක නෙමෙයි. මැනික් සම්බන්ධයෙන් කියන්නේ ඔබතුමා කියන වැලි කියුබ් එකයි මැනිකුයි ගත්තා. මම කියන්නේ මැනික් කරගන්න දෙන්න කියලා. ඒක මං කියන දේ මිනිස්සෙක් ගඟට බහලා මැනික් ටිකක් ගරාගත්තා කියලා ඒක ලොකු යන්ත්‍ර සූත්‍ර වලින් නෙමෙයිනේ. ඒක පරම්පරාවෙන් එන යන්ත්‍ර සූත්‍රයෙන් කරන්න දෙන්න ඕනේ නැහැ. පරම්පරාවෙන් ජීවත් වෙන ක්‍රමය. ඉතින් ඒක තහනම් කළා හරියන්නේ නැහැ මං හිතන විදිහට. ඉතින් ඒ නිසා එහෙම නෙමෙයි අපි කියන්නේ. ලොකු ව්‍යාපාර කරන්න ගංගාවල ඩෝසර් දාලා වැලි හාරන්න බලපත්‍ර නැතුව
ප්‍රවාහනය කරන්න අවස්ථාව ලබා දුන්නා. නෑ ඒක නෑ මන්තුමා නෑ. ඒක දුන්නා ඔබතුමා හොයලා බලන්නකෝ. නෑ ඒක දුන්නා. එතකොට පන්තලේ ප්‍රදේශයෙන් ඔබතුමා නම් කියන්නේ ගිහිල්ලා පොඩ්ඩක් බලන්නකෝ ඔබතුමා. දෙපැත්ත කපන හැටි දැක්කත් මේ මහ පොළොවට අඬන්න පුළුවන් නම් මේ මහ පොළොව අඬ කඳුළු වලින් මේක යට වෙනවා. ඒ තරම් අපරාධයක් කරනවා. ඔව්. තේරෙන්නේ නැහැ මේ කොහෙවත් අත්අඩංගුවට ගත්ත එකෙක් නැහැ. නෑ එතකොට දැන් අත්අඩංගුවට නම් බෑනේ අර බලපත්‍රය අයින් කරලා තිබුණේ මේ වෙලාවේ. ඒතර බලපත්‍රය දැනොත් අපනවා. බලපත්‍රය දාලා නැහැ. දැන් නීතියනේ. දැන් ඒක නම් මේක නම් පුරුද්දට ගියා. එතකොට මේ තත්ත්වයක් ඇති වුණ නිසා අද බලන්න දැන් ඔබතුමාලාගේ රජේ දැන් මේ අවශේෂ කැල දැන් මේවා වනරක්ෂණ දෙපාර්තමේන්තුව තිබුණ ගැසට් කරලා තිබුණ එක මොකටද දිස්ත්‍රික් ලේකම්ට ගැසට් කරලා දැන් ප්‍රාදේශීය ලේකම් ගැසට් කරලා තියෙන්නේ. දැන් ඒකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ගැසට් කළේ නෑ. දැන් ඔබතුමාලා ඒකෙන් මොකද්ද බල? ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේවා මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට මේවා වගා කරන්න දෙන්නද මොකද්ද මේ අවශේෂ කැල ප්‍රාදේශීය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගැසට් කිරීමේ බලාපොරොත්තු වෙන්නේ? දැන් අද මේ වෙනකොට ඔබතුමාලා ඊටත් එහා ගිහිල්ලා තියෙනවනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමාට කාර්යාලයක් දෙන්න දැන් මේ වෙනකොට ගැසට් එකක් ගිහිල්ලා තියෙනවා. පී.බී. ජයසුන්දර චක්‍රලේඛනක් තියෙනවා. පී.බී. ජයසුන්දර මහත්තයා අත්සන් කළා. ඉතින් දැන් මේවෙන් අපිට සැකයක් මතුවෙනවා. ඇත්තටම සැකයක් නෙමෙයි මේකෙන් ප්‍රශ්නයක් එනවා. දැන් එක වෙලාවක රජය මේ වනරක්ෂක දෙපාර්තමේන්තුවේ අවශේෂ කැල ගැසට් කරනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා ඒක විමර්ශිතගත කරනවා. දැන් ඒකට දේශපාලඥයෙක් හැටියට සම්බන්ධ කමිටුවේ සභාපතිතුමත් එතන කාර්යාලයක් දාගන්න. ඉතින් මේවා තුල ඉස්සරහට ප්‍රශ්න එන්න පුළුවන්. ඔබතුමා නෙමෙයි. ඔබතුමා සත්භාවයෙන් වැඩේ කරයි. නමුත් දැන් අර ඔබතුමාලාගේ මේ දැන් අමාත්‍යවරු ඉන්නවනේ මේ ඔක්සිජන් ඕනේද කියන අමාත්‍යවරුත් ඒක ගස් ඕනේද කියලා කියන අමාත්‍යවරුත් ඉන්නවනේ. ඒතකොට එයායි මොන විදිහේ ක්‍රියාමාර්ග ගනීද? දැන් එතුමා ඉන්න තැන එතුමා සභාපති හැටියට කාර්යාලයක් දාගෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් දාගෙන පස්සේ නෑ ඉස්සෙල්ලා දුන්නාම නෑ ඉස්සෙල්ලා අපි දුන්නේ නෑ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දුන්නේ නෑ කොහොමද? නෑ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දුන්නේ නෑ. සභාපති විතරයි දීලා තියෙන්නේ. මේ ඒ නෑ කාර්යාලයට දිස්ත්‍රික් කාර්යාලය විතරයි දීලා තියෙන්නේ. නෑ දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ ගැසට් අපි එකේ වතුවා මම මේ නිකන් මේ ගැසට් එක කියන්නේ ඒ කාලේ මේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමාට තමුන්නාන්සේට කරලා ලස්ස දෙක ගානේ මාසෙට account එකකට නම් දැම්මා മന്ത്രിගේ මම ඕනම් පෙන්නනවා පාර්ලිමේන්තුවේ දැම්ම නේද මන්ත්‍රීට දැම්මද නැද්ද කියන එක දැම්ම ඔබතුමා ඒ කාලේ ඒක ඇමති ඒකයි මම කියන්නේ ලස්ස දෙක ගානේ දැම්මා නෑ මම අපේ අමාත්‍යාංශයෙන් දැම්මේ නෑ මොකෙන් හරි මන්ත්‍රීගේ account එකට නම් දැම්මා ලස්ස දෙක සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තුවේ මම කිව්වේ මම කියන්නේ කාර්යාලය ලබා දීම තුල මම කියන්නේ කාර්යාලය දෙනවට මම විරුද්ධ නෙවෙයි දැන් අර අවශේෂ කැලෑ කිරීමත් ගැසට් කරලා එතෙන්ද ඊළඟට ජනාධිපති ලේකම් හරහා චක්ලේඛනයක් යනවා ප්‍රාදේශීය ලේකම්ලන්ට මෙතන කාර්යාලයක් දෙන්න කියලා සම්බන්ධ කමිටුවේ සභාපතිට ඔබතුමා කියන චක්ලේඛනයේ ඔබතුමා කියන දේශපාලනිකරණයට ලක් වුණොත් මේ ප්‍රශ්නේ තුල ඒක ඔබතුමා අපි හිතනවා විදිහට හැම වෙලාවෙම හිතන්නේ නැහැ නේ ඒ නිසා මෙතන ප්‍රශ්න ගණනාවක් ඉස්සරහට මතුවෙන්න තියෙනවා මේ පරිසරය සම්බන්ධයෙන් ඇත්තටම අපි කාට සම්බන්ධ වෙන්න වෙනවා මේ තත්ත්වය තුල අපේ මම කියන දේශපාලඥයන්ට තමන් එක පුජ්‍යලයකට වැලි කොට දාන්න හරි ගස් කපන්න හරි දුන්නොත් එයාට වෙන්නේ ඊගාපාර ගෙදර යන්න. ඒ මොකද එක පුජ්‍යලයක් රජ කරවන්න කියලාට මිනිස්සු ඔකට විරුද්ධයිනේ. නේද? ඒක නිසා මම හිතන්නේ නෑ සාමාන්‍යයෙන් ඔළුවක් තියෙන දේශපාලඥයෙක් අපි දෙන්නවම කරයි කියලා නමුත් ප්‍රායෝගිකව අද ඕක වෙන්නේ නැහැ හැමතැනම. ඔබතුමා කරයි. එතුමත් කරයි. අපි දෙන්නත් කරයි. නමුත් මෙතන අපි දන්නවනේ දැන් මේ වෙලා තියෙන සිද්ධි දැන් රජයේ ඉඩම් අල්ල ගන්න. එහෙම නැත්නම් පරිසරයේ පස් ටික වැලි ටික මේවා කරන අය ගන්න. ඔබතුමා දන්නවනේ ඔබතුමාලා පැත්තේ ඉන්න කවුද කියලා. ඉතින් ඒ தත්ත්වය තුල මේ වාගේ වාතාවරණයක් ඇති වුනහම නීතියානුකූලව බලය දුන්නාම මොන තත්ත්වයක් ඇති වෙයිද? එතකොට රජයේ නිලධාරීන්ට ප්‍රාදේශීය ලේකම්වලට වැඩ කරන්න පුළුවන් වෙයිද ස්වාධීනව? සමෘද්ධිය ලබා දෙන තැන ඉඳන් ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. ඉතින් ඒ නිසා පැහැදිලිවම කියන මේ යන්නේ කොතැනද කියන එක අපිට නම් පැහැදිලි. දැන් ඉස්සරහට පළාත් සභා ඡන්දයක් එනවා. ඉතින් ඒ අනුව තමුන්නාන්සලා මම හිතන්නේ දේශපාලනීකරණයකට මේ කාර්යාල නතු කර ගැනීම වැඩ පිළිවෙලකට යනවාද කියලා සැකයක් අපිට තියෙනවා. ඒ වගේම දැන් මෙතුමන් මතක් කර මේ විදේශ ශ්‍රමිකයන් සම්බන්ධයෙන්. දැන් ඇත්තටම විදේශ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් අපේ රජය කටයුතු කරන ආකාරය ඉතාමත් නින්දිත සහගතයි. මොකද අපේ රටට විදේශ විනිමය බිලියන 7කට වඩා ගෙනත් දෙන කණ්ඩායමක් අපි එදා රටවිරුවන්ක ඇත්තටම ඒ අය රටවිරුවන් තමයි අපේ සහෝදර සහෝදරියන්. දැන් ඒ අය අද මේ වෙනකොට තමන්ගේ ගිවිසුම් කාලය අවසන් වෙලා. දැන් වසරක් වෙනවා මේ කොරෝනා තත්ත්වයත් එක්ක රටට එන්න අවසරයක් නැහැ තමන්ගේ රටට. ඒ එන්න ගියා ටිකට් පද දෙගුණයක් වෙලා ඒ වගේම මේ නිරෝධානයේ දින 14කට ගෙවන්න වෙලා ඉතාමත් අසරණ තත්ත්වයකටපත් වෙලා. අපි දිගින් දිගටම කිව්වා පාර්ලිමේන්තුවලක් කතා කරා. අපි ඇමෙතුමාණන් කතා කරා. මේකෙදි අද විදේශ සේවා නියුක්තිකාරයන් සින බිලියන 10ක් මේ අයගෙම එකතු කරගත්ත මුදල්. ඒවා යොදාගෙන ටිකට් පදක් අඩු ගන්න ටිකට් පද නොමිලේ ලබා ගන්න. දැන් අල්ලපු රටවල් ඉන්දියාව ගත්තත්, නේපාලය ගත්තත්, බංග්ලාදේශ ගත්තත් මේ හැම රටක්ම තමන්ගේ රටේ
ඒ විදේශගත සේවකයා එහෙම නැත්නම් ඒ සහෝදරයා ගෙන්න ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් කරන් දෙන අපේ රජය අසමත් වෙලා තියෙන තාමත් මේ සඳහා සාධාරණයක් ඉෂ්ට ගන්න ඒ අය හුරන් කන ක්‍රමයක් තමයි රජය තාමත් ක්‍රියාත්මක කරන්නේ. අපි මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් අද රට උතුර තියෙනවා. අපි මේ 19 වෙනිදාත් හවස 3ට උද්ඝෝෂණය කරන්න තියෙන ස්ථානයේ අපි මේ සම්බන්ධයෙන් විදේශ ශ්‍රමිකයන් සමග එකතු වෙලා විශාල උද්ඝෝෂණයක් කරනවා. ඇත්තම රජය මේ සඳහා දැන්වත් ඇහැ ඇරලා මේ අය ගෙන්න ගැනීම සඳහා ඒ රජයේ මුදල් විශේෂ විදේශ කාර්යාංශයේ තියෙන මුදල් යොදවලා ටිකට් පතවත් නොමිලේ ලබා දීලා කටයුතු කරන්න ඕන කියන ඒ යුතුයකම ඉෂ්ට කරන්න කියන එක තමයි අපි රජයට මතක් කරන්නේ. පල්ලේපොළ මන්ත්‍රීතුමනි විශේෂයෙන් එතුමන්නේ අවසන් කරපු කාරණාව දැන් මේ කොරෝනා අර්බුදය මතුවීමත් එක්කම මතුවලා දිගින් දිගටම කතා කරන මාතෘකාවක් බවට පත් වුණා. විදේශ ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම. ඇයි තවමත් හරි විසඳුමක් මේකට හොයාගන්න බැරි වුණේ? නෑ එතෙන්දී ඇත්තටම පියාල් මෙතුමා මේ කියන ආකාරයේ විවසනකාරී තත්ත්වයක් ඔය කියන තරම් බරපතල විදියට අර්ථ නිරූපණය කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මම කියන්නේ නෑ ඒ වගේම මේකේ අක්‍රමිකතා නෑ කියලා. අක්‍රමිකතා ඕනි තරම් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට අර පරිසර විනාශ කරන දැරිවිය පරිසර විනාශ කරන එක පිළිබඳව අර දැරිවිය වැඩසටහන කතා කරපුවාම එතුමිය ප්‍රශ්න කරපු ආකාරය පිළිබඳව එතුමා කිව්වා වගේ එහෙම මේ විදේශීය සේවා නියුක්තිකයන් ගෙන්වා ගැනීමේදී අපි දන්නවා ලංකාවට එන්න ඉල්ලලා තිබුණා 65000ක 68000ක විතර පිරිසක්. එතකොට මේ වෙනකොට 40000ක විතර පිරිසක් ගෙන්නගෙන තිබෙනවා. එතකොට ඒ අය 40000කට ආසන්න පිරිසක් ගෙන්නගෙන තිබෙනවා. එතකොට ඒ අය මේ කොහෙන්ද ආවේ? අනිවාර්යයෙන්. හරි. මම දැන් පොඩ්ඩක් කාරණා පැහැදිලි කරගන්න. මේකෙදි වැදියක් තියෙනවා. මොකද දැන් ඔබතුමා දන්න මේ රට යන අය යන්නේ ගිවිසුම්ගත කාලයකට. කියලා ගොඩක් දෙනෙක් කියන්නේ අවුරුදු දෙක තමයි ගිවිසුම්. මම දන්නවා කියන කාරණා. එතකොට දැන් ජනවාරි මාසේ ඉඳන් ඒගොල්ලන්ගේ සේවා ගිවිසුම් ඉවර වෙලා නෑ. ඒගොල්ලන්ගේ සේවා ගිවිසුම් ඉවර වෙලා රස්සාව නෑ, ඉන්න තැනක් නෑ, කණ්ඩ තැනක් නෑ, කණ්ඩ දෙන්න තැනක් නෑ, ආරක්ෂාවක් නෑ, ප්‍රතිකර්ම එහෙම අනන්ත ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් අපි මේ මම ඇත්තටම විදේශ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේ සමාජිකයෙක් විදිහට ඉන්නවා. අපි මේක නිරන්තරයෙන් සාකච්ඡාවට භාජනය කරනවා. මම ඉතින්දී සාධාරණ කරන්න ඕනි විශේෂයෙන්ම විදේශ ඇමතිතුමා අපි මේ අපේ දිනේෂ් ගුණරත්න ඇමතිතුමාත් එක්ක ඒ වගේම ඉතා විශාල මේ කර්තව්‍යයට සම්බන්ධ පිරිස් ගෙනල්ලා නිතර සාකච්ඡා කරලා මේ ගැටලු ටික निराකරණය කරන්න උත්සාහ කරමින් ඉන්නවා. නමුත් රජයක් විදිහට අපි දන්නවා මේ ඔක්කොම පිරිස ගෙනල්ලා රජයට නිරෝධායනය කිරීම සහ ඒ පිරිවැය දරා ගැනීම පිළිබඳව ගැටලු තිබුණා. මුල් කාලයේදී අර හෝටල් අරගෙන ඒවයි නිරෝධායනය කිරීම සඳහා නතර කළා. එහෙම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. ඒ වෙයිදී අපේ වසන්ත මන්ත්‍රීතුමා කිව්වා වගේ අඩුපාඩු ඊළඟට ටිකට් වල ගණන් හෝටල් වලට මුදල් ගෙවීම වැනි ප්‍රශ්න නිරාවරණය වීමත් සමග ඒවා ඒ පැන්නගීමත් එක්ක ඒ තත්ත්වයන් වෙනස් කළා. මම හිතන්නේ මේ වෙනකොට රජය සලකා බලමින් ඉන්නවා ඒ එන අයට නිවෙස් තුලම නිරෝධායනය වෙන්න අවස්ථාව ලබා දෙන්න. ඒ නිසා අපි රජයක් විදිහට කිසිම අවස්ථාවකදී ඒ රටට මෙච්චර කාලයක් විදේශ විනිමය හොයා දීලා අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න කටයුතු කරපු අයට මේ අපි මතු කරෙත් මම මතු කරෙත් ඔබතුමාට මේ කියන්නේත් දැන් මේ මාස ගාණක් තිස්සේ රස්සා නැතුවලා ඉන්න මිනිස්සු ඉන්නවා. එතකොට ඒ අයට එන්න විදියක් නැහැ, ටිකට් එක ගන්න විදියක් නැතුව ඉන්න මිනිස්සුත් ඉන්නවා. ඒක අපි රටක් හැටියට අපේ වගකීමක් නේ. අනිවාර්යයෙන්ම ගෙනල්ලා ගෙදර නවත්තන්න පුළුවන්. අපි මේ කියන්නේ තවදුරටත් ඒ මිනිස්සු එහෙම තියන්න එපා. ලෙඩ වෙනවා, කොවිඩ් හැදෙනවා, මැරිච්ච මිනිස්සුගේ ඇඩ්‍රස් දන්නෙත් නැහැ. මේ ප්‍රශ්නේ කඩිනමින් ඇඩ්‍රස් කරේ නැත්නම් පැහැදිලි ප්‍රශ්නයක්. ඒ කියන්නේ පැහැදිලි ප්‍රශ්නයක්. තා කඩිනමින් ඇඩ්‍රස් කරන්න ප්‍රශ්නයක්. පැහැදිලි අපි ඒක පිළිගන්නවා. ඒ නිසා ඒ පිළිබඳව විදේශ අමාත්‍යාංශයේත් ඒ වගේම රජයේත් අවධානය යොමු වෙලා ඒ පිළිබඳව කටයුතු කරමින් ඉන්නවා කියන කාරණා මේ අවස්ථාවේදී කියන්නේ මේ. නමුත් අපි ඒ වගකීම පැහැර හැරලා එය අපිට අදාළ නොවන උඹලා රස්සාවට ගියා නම් එහෙම කියන තැනක ඉඳගෙන රජය කටයුතු කරන්නේ නැහැ කියන එක මෙතනදී අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒකේ වගකීම රජය විසින් ගන්නවා. ඒ වගේම ඔබතුමාලා සඳහන් කළා මේ මැණික් ගැරීම පිළිබඳව විශේෂයෙන්ම රත්නපුරේ අපි දෙන්නම අද අපි දෙන්නම කතා නොකරපු නිසා මමවත් කතා කරනවා. අපි කතා කරනවා. අපි කතා කරනවා විතරක් නෙවෙයි අපි පෙනී හිටිනවා රත්නපුර දිස්ත්‍රික්කයේ විශාල රත්නපුර ජනගහණයෙන් සාමාන්‍යයෙන් ලක්ෂ 3-4ක්ම ජීවත් වෙන්නේ මේ මැණික් කර්මාන්තයත් එක්ක. ඒ මැණික් හම්බ වෙන මැණික් වලට හරි මිලක් හම්බ වෙන්නේ නැති ගැටලුව निराකරණය කර ගැනීම සඳහා තමයි මැතිවරණ පොරොන්දුවක් වෙච්ච අපේ වර්ෂ ගණනාවක් තිස්සේ අවුරුදු ගණනාවක් තිස්සේ හීනයක් විදිහට තිබිච්ච ජාත්‍යන්තර මැණික් වෙළඳ මධ්‍යස්ථානය ඉදිකරන්න රත්නපුරේ ආරම්භ කරන්න අතිගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ මූලිකත්වයටදී අපිට අවස්ථාව ලැබිලා දැන් ඒ ඉදිකිරීම කටයුතු කරගෙන යනවා. හොඳ වෙළඳපොළක් සංචාරක ව්‍යාපාරයට මේ රට විවෘත වීමත් සමගම හොඳ මැණික් වෙළඳපොළක් එතන නිර්මාණය වෙලා රත්නපුරේ විතරක් නෙවෙයි ලංකාවේ අනික් මැණික් වෙළඳ ව්‍යාපාරිකයන්ටත් මැණික් වලට හොඳ මිලක් එන අවස්ථාව උදා වෙන කාලේ එච්චර ඈතක නෑ කියලා මම සඳහන් කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි
අර ඔබතුමා සඳහන් කළා අර වැලි සහ පස් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් බලපත්‍ර ඉවත් කරපු කාරණාව. එතෙන්දී ඇත්තටම නීතිය මමත් ওই පිළිබඳව හොයලා බැලුවා. එතකොට මම දේශපාලනයට ඇවිල්ලා නැහැ. අත් වශයෙන්ම කියනවා නම් ඒකේ බලාපොරොත්තු වෙච්ච දේ තමයි දැන් ප්‍රභවය නැත්තම් මිලදී ගත්ත තැන නැත්තම් නිෂ්පාදනය කරපු තැන නැත්තම් ඒක හොරබඩුවක්. ඒ නිසා අනිවාර්යයෙන්ම වැලි බලපත්‍රයක් නැතුව අරන් යන්න බෑ. බලපත්‍රයක් නැතුව මිලදී ගත්ත තැන තියෙනවා නම් ඒ කියන්නේ වැලි ගොඩ දාන්න බෑ බලපත්‍රයක් නැතුව. ඒ නිසා පොලිසියට පුළුවන් අල්ලන්න ගෙනියන එක බිලක් නැතුව ගෙනියනවා. ඒ පදනමෙන් තමයි මේ මුල් අවස්ථාවේදී අපි ප්‍රශ්න කළා ඇයි මේ බලපත්‍ර නැතුව ප්‍රවාහනයට ඉඩ දුන්නේ කියලා. එතකොට ලෝකෙම තියෙන නීතිය තමයි මේ සම්බන්ධයෙන් ගත්තාම ප්‍රභවය නැත්තම් මුදල් ගෙවලා මිලදී ගත්තු බව ඔප්පු කරන්න බැයි නම් ඒ හොරබඩුවක්. ඒ ඕනෑම අවස්ථාවක පරිසර අමාත්‍යාංශයට පරිසර නිලධාරීන්ට පොලිසියට සහ ඒ නිවාරණ නිලධාරීන්ට අත්අඩංගුවට ගන්න පුළුවන්. නමුත් ඒ එච්චර ඔබතුමා කියපු කාලය තිබුණේ නැහැ. මාස ගාණක් ඇතුළතදී නැවත පනවලා ඒ බලපත්‍ර සහිතව තමයි ප්‍රවාහනය කරන්න ඕනේ කියන කාරණාව නීතිගත කරලා මේ වෙනකොට තියෙන ගැසට් එක නැවත නිකුත් කළා. ඒ වගේම ඔබතුමා මතු කරපු අනිත් කාරණාව තමයි මේ අවශේෂ කැලෑ පිළිබඳව සහ පරිසර විනාශය පිළිබඳව. අපි දකිනවා මට විනාඩියක් දෙන්න. විනාඩියක් අවසන් කරනවා. දැන් අපි දකිනවා සමාජ මාධ්‍ය තුළ ඉතා විශාල වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා වෙනවා, කතා වෙනවා, විවේචන කරනවා, රජයට විශාල විවේචන චෝදනා එල්ල වෙනවා. අපි මේ පිළිබඳව ඇත්තටම කනගාටු වෙනවා විතරක් නෙමෙයි එවැනි විනාශයන් පිළිබඳවට සහ ඒ විනාශයන්ට විරුද්ධව අපි කොන්දේසි විරහිතව පෙනී හිටින කණ්ඩායමක්. අපි කිසිසේත් මේක ආරක්ෂා කරන්නෙත් නැහැ. එවැනි විනාශයන් කරන අය ඒ අය වෙනුවෙන් පෙනී හිටින්නෙත් නැහැ. නමුත් එක කාරණාවක් සඳහන් කරන්න අවශ්‍යයි. දැන් මහවැලි ව්‍යාපාරය පටන් කරගෙන යනකොට මේ වන විනාශය හෝ එහෙම නැත්නම් පරිසර විනාශය පිළිබඳව සැලකිල්ලට භාජනය කළා නම් අද මහවැලි ව්‍යාපාරයක් අපිට නැති වෙන්න තිබුණා. ඒ වගේම සමනල ව්‍යාපාරය ගැන කතා කරනකොට සමනල ව්‍යාපාරයේදී පරිසර විනාශය පිළිබඳව භූමි යට වෙනවා මෙහෙමයි කියලා මට තප්පරයක් දෙන්නකෝ කතා කළා නම් මේක නැති වෙන්න පුළුවන්. ඒ නිසා නෑ ඉන්න මම කියනවා. හැබැයි එහෙම කියලා පරිසරය විනාශ කරන එක හොඳයි කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක නිසා වැරදියට ගන්න එපා. දැන් මේ තුලනාත්මකව මේ කටයුත්ත සිදු කළ යුතුයි. ඒ තුලනාත්මකව කටයුතු කිරීම පිළිබඳව අපි පෙනී හිටිනවා. කවුරු හරි ආකාරයට අපේ අමාත්‍යවරු වෙන්න පුළුවන් ඔබතුමා කියපු විදිහට. එහෙම නැත්නම් විරුද්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලනයට සම්බන්ධ නැති ජාවාරම්කාරයෝ වෙන්න පුළුවන්. අත්නෝමිතික ලෙස පරිසරයට හානි කරන ආකාරයට විරුද්ධ පරිසර විනාශ කරගෙන යනවා නම් අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. රජය උන් ආරක්ෂා කරන්නේ නැහැ කියන පණිවිඩයත් අපි දෙන්න ඕනේ. ස්තුතියි ඔබතුමන්ට වසන්ත සමරසිංහ මහත්මයා. මේ අපේ විලකොඩ මන්ත්‍රීතුමා නවත්තපු තැනින් මම පටන් ගන්නකො දැන් එතුමන්ලා උත්සාහ කරනවා දැන් මේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අපි කැලෑ කපනවා වගේ එකක් ආවොත් නෑ කියලා නේ. අපි කියන්නේ කොහෙද සංවර්ධන ව්‍යාපෘති වලට කැලෑ කපන එකට අදාළ විරුද්ධ වෙන්නේ. එහෙම මේ මොකක් හරි ඒකට feasibility එකක් කරලා ශක්්‍යතා අධ්‍යයනයක් කරලා ඒකට අදාළ අපි මෑත කාලීනව සංවර්ධනය කියලා හිතු මතේ මේ වැඩේ කරනවා කැලෑ කපනවා. නිසා අපි කොහෙද අහලා තිබුණේ සිංහ රාජයාවට අයිතිකාරයෝ හිටියා කියලා මෙච්චර කාලෙ. කොහෙද අපි අහලා තිබුණේ විල්පත්තුවට මේ වගේ අයිතිකාරයෝ හිටියා කියලා. මේ දේශපාලඥයෝයි මේ හිතවතුන් එකතු වෙලා මේ ජාවාරම හොඳින්ම කරනවා. ඒක ඇතුලේ මිනිස්සු දකිනවා මේ වෙනදා තිබිච්ච මහා දැවැන්ත රෝස්ස ගස් බිම වැටෙනවා. තමන්ගේ ජීවිත වගේ මේවා මිනිස්සුන්ට හුස්ම ගන්න ගස් කොළන් අපිට විතරක් නෙමෙයි මේ පරිසරයේ සතාසීප අවශ්‍යයි. ඒ නිසා මේ අපි හැමෝගෙම ඌමනාව ඔබතුමන්ලා මේ මතු කරනවා විරුද්ධ වෙන්න ඕනේ කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ආරක්ෂක ලේකම් කියනවා. මේක මෙහෙමයි කියලා. දැන් ඔබතුමා ජනාධිපති පක්ෂ වෙන්න කියලාද? නෑ අපි මේ කියන්නේ ඔබතුමන්ලා පක්ෂ වෙනවා වගේනේ මේ කතාව වෙන්නේ. දැන් ඔබතුමා කියනවා මහවැලියට නෑ මම මේ කියන්න හදන්නේ ඔබතුමා කියනවා මහවැලියට කැලෑ කපන්න විරුද්ධ වුණා නම්. සමනල නෑ අපි කියන්නේ සංවර්ධන ව්‍යාපෘතියකට අවශ්‍ය සංවර්ධනයක් වෙනුවෙන් යෝජනාවක් හදද්දී පරිසරයේ වැදගත්කමත් බලනවා. සිංහරාජයෙන් එහා පැත්තට යන පාර කපද්දී අපේ feasibility එක කරා නම් එහා පැත්තේ මිනිස්සු මෙහා පැත්තේ ගමක් හදලා පදිංචි කරන එක වටිනවා මන්ත්‍රීතුමා. ඒ පාර කපන්න කැලේ කපුවක නැවතුණා. මොකද එවැනි කැලයක් අපිට නැවත හදන්න බෑ එහෙම. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා මම මේ කියන්න ආවේ අපිට අහුන්නේ නැහැනේ කොහෙවත් මේ සිංහරාජයට අයිතිකාරයෝ වටේ ඉන්නවා කියලා. නේද? අපේ වැව් ඉස්මත්තේ හෝටල් හදපු මිනිස්සු ඒවට සිංහරාජයට අයිතිකාරයෝ නැහැ. හැබැයි සිංහරාජයට පිටින් අයිතිකාරයෝ ඕන තරම් ඉන්න මගේ ආසනෙත් තියෙන සිංහරාජයට ඒ ඔක්කොම ඔප්පු දෙන මිනිස්සු. අයිතිකාරයෝ ඔබතුමා කියන ඔය අයිතිකාරයෝ මේ මහා අවුරුදු 30 40ක් පරණ කැලෑ හැදෙන ඉඩම් වලට අයිතිකාරය වෙලා හිටියේ කොහෙද කියලා හොයන් ගියොත් එහෙම ඔන්න හදනවා ඔප්පු හදාගත්ත හැටිත් එක්ක හොයන්න පුළුවන් මන්ත්‍රීතුමා. නෑ ඒක හොයන්න ඕනේ.
මෙච්චර කල් මේවා සංවර්ධනය වෙන්නේ නැත්තේ ඇයි? එහෙනම් මේ මිනිස්සු නිකන් හිටියා නෙමෙයි. මට තියෙන ප්‍රශ්නේ ඕක නෙමෙයි. රටේ නීතියද ඇමතුමා මේකේ තියෙන ප්‍රශ්නේ. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා නම් මේ අපේ ගම්වල මිනිස්සු අනුරාධපුරයේ මිනිස්සු මේ උදළු මිට කපා ගන්න කැලේට බැස්සම අල්ලන් ගිහලා අත්අඩංගුවට ගන්නවා. නේ තමන්ගේ ගේ පිටිපස්සේ තියෙන ඇලෙන් වැලි ටික ගොඩ දාගත්තත් අත්අඩංගුවට ගන්නවා. රුපියල් 25000යි දඩේ ග්‍රෑන්ඩ් මාස්ටර් ටේලර්ට රුපියල් 25000ක් ගන්නවා. ඒක තමයි නීතිය. හැබැයි ඒ නීතිය මේ මහා දැවැන්ත කැලය කපන මේ මහා ගංගා ද්‍රෝණි ටික සම්පූර්ණ විනාශ කරන මේ රටේ කඳු ටික බාවලා බොරළු කපන ගල් කඩන මිනිස්සුන්ට නෑනේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ බලපත්‍රයේ මිනිස්සුන්ට හම්බ වෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට මේක නෑ. ඊට පස්සේ කියනවා නෑ. මේක දේශපාලඥයන් මේකට කිට්ටුනාට පස්සේ ඇත්ත ජාවාරම් මේවා දැන්. මේ රටක සංවර්ධන ඉලක්ක කරගත්ත සක්්‍යතා අධ්‍යයනයන් සහිතව රටේ මිනිස්සුත් පරිසරයත් ඔක්කොම එකට හිතලා ගත්ත වැඩ පිළිවෙල නෙමෙයි. මම මේ කියන්නේ ඒකයි මේ පිළිබඳ ජනතාව දැන් තේරුම් ගන්න ඕනේ. බලය ගත්තට පස්සේ ආණ්ඩුව හැසිරෙන්නේ කොහොමද? නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද? ඒ නිසා මට කියන්න ඕන කාරණා ටිකක් තියෙනවා. තව මම මේ කියන්න ඕන. මොකද දැන් මේ ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරමින් ආවනේ. දැන් අපනයනය මිලියන 10000ක විතර වැඩි වුණා කියලා කිව්වට මෙතුමා 2020 අපේ රටේ අපනයනය අඩු වෙලා තියෙන්නේ. ඒක රාජ්‍ය මුදල් ඇමතිරම ඊයේ පෙරේදා අපේ මම කිව්වේ මගේ යම ඒ සුලෝපනයන බෝකුලින් ඔය ඔබතුමා කියන්නේ සියල්ලකින් සමස්තය ගත්තට පස්සේ අපනයනය 140කින් විතර බහැලා තියෙන්නේ දැන් 2020 සැලකුවාම. ඒක හරි රටක තත්ත්වයක් තියෙනවා එහෙම. දැන් මට මේ කියන්න ඕනේ දැන් මේගොල්ලෝ එනකොට කිව්වනේ හම්බන්තොට වරාය දීපයක වැරදි. මේගොල්ලෝ දීපයක වැරදි. මොකද වරාය නිකන් තිබ්බත් සල්ලියන විදි තියෙනවා අපිට. හැබැයි දැන් හම්බන්තොට වරාය අවුරුදු 4ක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිලත් දැන් අවුරුදු 1කමාරක්. තව වෙනකම් මේක එක ව්‍යාපෘතියක් පටන් ගන්න මැදිහත් තුන්නේ නැහැ. දැන් පටන් ගන්න ඕනේ. නැත්තම් මොකද? අපරාධේ. ඉඩම් අක්කර 3000ක් එක දුන්නේ මේ. අවුරුදු 99කට බදු දුන්නේ. නේ? මේක 99කට බදු නෙමෙයි විකුණන්නේ. එතකොට ඒකම දැන් බටහිර ජැටියට කරන්න යනවා. මොකද අදානි සමාගම ලංකාවේ ආණ්ඩුවට ස්තුති කරනවා අපිට එහෙම එකක් දෙන්න තීරණය කරා කියලා. මේක පුදුම වැඩක් කියන්නේ. අදානි සමාගම ස්තුති කරනවා අපිට එහෙම එකක් දෙන්න තීරණය කරා කියලා. හැබැයි ආණ්ඩුව මොකෝ කියන්නේ? අපි ජාත්‍යන්තර ටෙන්ඩර් දාලා දෙන්න හැදුවලු. අඩුම ගානේ අදානි සමාගම Tamanට මේක දුන්නා කියලා ස්තුති කරනට ආණ්ඩුව දැනගන්න ඕනේ මේක දැන් පත් වෙලා තියෙන්නේ කියලා. ඇයි මේ තියෙන්නේ දේශපාලන සැලකීම්. ඉන්දියාවටත් ඕනනම් එහෙම සලකනවා. චීනටත් ඕනනම් මෙහෙන් සලකනවා. Taman ළඟ ඉන්න වටේ ඉන්න කල්ලි කණ්ඩායම් වලට කැලෑ කපණ්ඩායි බෙහෙත් ටික ගේන්නයි හෝටල් ටික විකුණ ගන්නයි ටිකට් ටික උඩ ගන්නයි එහෙන් සලකනවා. සීනි ගෙනල්ලා ගහන්න රටේ මිනිස්සුන්ට බඩු මිල වැඩි වෙලා ජීවත් වෙන විදියක් නැතිල. ඒ විතරක් නෙමෙයි. අද බරපතලම අර්බුදයට පත්වෙච්ච ශේෂ්ත්‍රයේ සංචාරක ශේෂ්ත්‍රය. අද අපේ රටේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් බරපතලම අර්බුදයට මුහුණ දෙන අපේ රටේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සේවකයෝ. අද එයාගේ මුහුණ දෙන ප්‍රශ්නයක් තියෙනවා. එයාගේ වැටුප හම්බුනේ සේවා ගාස්තුවත් එක්ක. අද සේවා ගාස්තු නැහැ. ඒ නිසා වැටුප අඩු වෙලා ජීවත් වෙන්න විදියක් නැහැ. බැංකුවල ණය පහසුකම් වලට අදාළ ඒගොල්ලන්ගේ කාලය දීර්ඝ කරලා නැහැ. අද පඩිය බැංකුවට ගියාම ණයට මේක කැපිලා යනවා. ඒ නිසා අද හෝටල් සේවක මධ්‍යස්ථානයේ විදිහට අපි ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන රුපියල් 15000ක දීමනාවක්වත් හෝටල් සේවකයන්ට දුන්නේ නැත්නම් මේ කර්මාන්තේ රැඳෙන්නේ නැහැ ඊට පස්සේ. මේ සේවකයෝ අසරණ වෙලා තියෙන රස්සාව දාලා යන්න වෙලා තියෙන. ඒ විතරක් නෙමෙයි මේ ණය පහසුකම් දීර්ඝ කරන්න විතරක් නෙමෙයි වහාම මේ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලු සේවකයන්ට මේ එන්නත විද්ද නැත්නම් මේ සංචාරක ව්‍යාපාරය මෙතනින් එහාට ගොඩ ගන්න බැරි වෙනවා. සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. මේ ගැන වහාම අවධානය යොමු කළ යුතු කාරණයක්. මොකද අද අපේ රට ප්‍රශ්නයකට මුහුණ දෙලා තියෙන්නේ ඩොලර් නැතුව. ඩොලර් එක රුපියල් 200ට යන දැන් අවසන් වටේ විනාඩි 2 තිබෙනවා. එයත් ඔතන ඉඳන්ම අරන් යන්න පුළුවන්. හරි. ඒ නිසා අද අපි මුහුණ දීලා තියෙන මේ ප්‍රශ්නේ ගත්තට පස්සේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඔක්කොම අතරමං කරලා තියෙනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අද ඩොලරේ 200 නෙමෙයි ආණ්ඩුව අල්ලන්නේ නැත්තම් මේක 250 විතර දැන් නවතින්නේ. ආනයන සීමා කරගෙන ඩොලරය පාලනය කරන බැඳගෙන හිටියට අද අපේ විදේශ සංචිත මේ වෙනකොට මේ අවුරුද්දේ ණය පොලියයි වාරිකයි ගෙවා ගන්න තරමවත් අපේ විදේශ සංචිත නැහැ. නිසා අපි අරුබුදයක ඉන්නවා. නිසා ඒ අරුබුදයට උත්තර හොයන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග සංචාරක ව්‍යාපාරය පැත්තෙන් අපිට ගන්න පුළුවන්. විශේෂයෙන් ඒ පැත්තෙන් අපිට දෙන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදන්න පුළුවන්. කොවිඩ් වැක්සින් එක ගහපු ඉන්ජෙක්ෂන් එක ගහපු සංචාරකයන් ලංකාවට ගෙන්නන්න නම් සංචාරක ව්‍යාපාරය ඇතුලේ ඉන්න හෝටල් සේවකයන් වැක්සින් කරන්න ඕනේ. එයාට එන්නත දෙන්න ඕනේ. ඒ ශේෂ්ත්‍රේ නගා සිටවන්න අවශ්‍ය පහසුකම් දෙන්න ඕනේ. හැබැයි ආණ්ඩුවේම සැලැස්මක් තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ. හැබැයි ආණ්ඩුවේ තියෙන සැලැස්මක් මොකටද? හොරකම් කරන්න, හොරු රකින්න, හොරු නිදහස් කරන්න සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම අනුව ආණ්ඩුව වැඩ කරනවා. ඒ නිසා අද අර පාස්කු ප්‍රහාරයේ දූෂිතයන් චූදිතයන්ට දඬුවම් දෙනවා කියලා වෙලා
කොමිෂන් එකේ වාර්තාවෙත් කොටසක් හංගලා තමයි ආණ්ඩුව එළියට දාන්න හදන්නේ. ඒ නිසා එතෙන් සිට ගත්තට පස්සේ මේ ආණ්ඩුව කැලෑ කපන එකේ අද චූදිතයා බවට පත් වෙලා තියෙන ආණ්ඩුව සහ ආණ්ඩුවේ පාලකයෝ. අද මේ රටේ බඩු මිල වැඩි වෙන එකට අදාළව ආණ්ඩුව ගන්න වැඩපිළිවෙලක් නැහැ. අද අපේ රටේ රස්සා නැති වෙච්ච ලක්ෂ 8කට වැඩි මේ කොවිඩ් නිසා රස්සා නැති වෙච්ච ශේෂ්ඨ ගණනාවක සේවකයන් ඉන්නවා. ඒ අයගේ ප්‍රශ්නට අද උත්තරයක් නැහැ. ඒ නිසා අද ආර්ථිකය ඇතුලේ ආර්ථිකෙම කඩා වැටිච්ච ඒ ශේෂ්ඨ වල ඉන්න සේවකයන්ගේ රස්සා වලට උත්තරයක් හොයන්න විදියක් නැහැ. ගොවියාගේ අලි වැට ගහලා දෙන්න ආණ්ඩුව වැඩ පිළිවෙල දෙන්න අවුරුදු 1කමාරක් ජනාධිපතිලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අලි වැට ගහනවා කියලා කිව්වා. මිනිස්සුන්ට උපවාස කරන්න වෙලා මාරාන්තික උපවාස කරන්න වෙලා තියෙනවා අලි වැට ගහ ගන්න. ඒ නිසා අද ආණ්ඩුව ජනතාවට දීපුවේ බොරු පොරොන්දු අද ජනතාව යථාර්ථයක් බවට පත් කරගනිමින් තියෙනවා. අපි මේ රටේ ජනතාවට කියන්නේ. අපි මේ රටේ ජනතාවට කියන්නේ 73 අවුරුද්දක් ගත වෙනකොට අපේ රටේ මිනිස්සු ඉගෙන ගනිමින් තියෙනවා, තේරුම් ගනිමින් තියෙනවා මොකද්ද මේ දෙපාර්ශවයේ අවුරුදු 73ක් තිස්සේ අපි ඉතුරු කරලා තියෙන ශේෂපත්‍රය හොඳ එකක් නෙමෙයි. ණය කඳු ගොඩ ගහලා අද අපේ දරුවට විශ්වවිද්‍යාලේ පහසුකම් නැති වෙලා විශ්වවිද්‍යාලේ පහසුකම් වැඩි කරනකොට පහසුකම් නැහැ. පාසලේ පහසුකම් ටික නැහැ. රෝහලේ පහසුකම් ටික නැහැ. අද ප්‍රශ්නය උග්‍ර වෙනකොට ජනතාව තනි තනියෙන් උත්තර හොයන්න උත්සාහ කරනවා. ඒ ඇස්සේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන පරිසරය කපලා කැලෑ ටික විනාශ කරලා මේ රටේ පරිසර පද්ධතිය විනාශ කරන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග වලට එරෙහිව මේ රටේ ජනතාව පෙළ ගැසෙමින් ඉන්නවා, කඳවුරු බඳිමින් තියෙනවා. සා පාස්කු ප්‍රහාරය හරහා මේ රටේ එක පැත්තකින් නීතිය නවාගෙන පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට සැබෑ මහමොලකරුවෝ හංගන්න කටයුතු කරනවා මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හරහා. ඒ විතරක් නෙමෙයි අර හොරු නිදහස් කරන කොමිසම, හොරු නිදහස් කරන ජනාධිපති කොමිසම හරහා මේ රටේ බරපතල චෝදනා ලැබපු අපරාධ නඩු විභාග වෙමින් තියෙන චූදිතයන් නිදහස් කරන ක්‍රියාමාර්ග තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාමාර්ග වලට එරෙහිව මේ රටේ ජනතාව දැනුවත් කරන්න මැදිහත් වෙනවා. මේ රටේ ජනතාවට කියනවා මේ ආණ්ඩුව බොරු කියලා ආපු ගමන් මග දැන් අවසන් කරන්න කාලෙමින් තියෙන නිසා එළඹෙන කාලයේ මැතිවරණ සමයක් දක්වා ආණ්ඩුව ගෙන යන්න උත්සාහ කරමින් තියෙනවා. ඒකට අදාළ දැන් පිමුරුපත් සකස් කරනවා. ඒ සකස් කරන පිමුරුපත් හරහා ආණ්ඩුව නැවත වතාවක් රවට්ටන්න හදන ක්‍රියාවලිය වෙනුවට ජනතාවට දීපු පොරොන්දු ඉටු කර ගැනීම සඳහා මේ මහා පරිසර විනාශය නවත්තලා මේ රටේ ජනතාවට ජීවත් වෙන පරිසරය දිනා ගන්න, මේ රටේ රැකියාව හිමි වෙච්ච මිනිස්සුන්ට ජීවත් වෙන්න දීමනාවක් ලබා ගන්න සටන ඒ වෙනුවෙන් වෘත්ති සමිති ව්‍යාපාර හැටියට දේශපාලන පක්ෂ හැටියට අපි මැදිහත් වෙනවා. ඒ සඳහා අත්වල බැඳගෙන මේ සටනත් එක්ක එකතු වෙන කියන ආරාධනය මේ රටේ ජනතාවට අපි කරනවා. මලේබුදු මන්ත්‍රීතුමනි ඇත්ත වශයෙන්ම මට පුදුම හිතෙනවා අපේ වසන්ත මන්ත්‍රීතුමා පිටු මන්ත්‍රීතුමා කතා කරන ආකාරය පිළිබඳව. මොකද දැන් මේ එතුමාට අමතක වෙලා තියෙනවා 2020 මුළු වර්ෂයේම අපි ගෙවුවේ කොවිඩ් එක කියලා. ලෝක ආර්ථික බලවත් වෙච්චි ඇමරිකාවේ ආර්ථිකය ඍණාගයක් ගන්න. එංගලන්තයේ ආර්ථිකය ඍණාගයක් ගන්න. ඊළඟට කැනඩාව, ජපානය එහෙම ඇවිල්ලා ඉන්දියාවට එනකම් මේ තත්ත්වෙ වෙන්නේ. අපේ ආර්ථිකය මේ මට්ටමට හරි කළමනාකරණය කරගන්න පුළුවන් වෙච්ච එක පිළිබඳව සතුටු වෙන්නේ නැතුව මේ පිළිබඳව වහසිපත් දොඩවන එක පිළිබඳව මේ සමස්තය අමතක කරලා කතා කරන එක පිළිබඳව ඇත්තටම අපිට තිබෙන්නේ පුදුමයක්. රට ගැන, දේශපාලනය ගැන හා ආර්ථිකය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන මන්ත්‍රී කෙනෙක් විදිහට මේ ජනතාවට දැන් මේ අපි රජේ පත් වෙනකොට තිබිච්ච තත්ත්වය නෙමෙයි කොවිඩ් අසංගත තත්ත්වය හරහා නිර්මාණය වෙන්නේ. ආර්ථිකය ඔද්දල් වෙච්චි, දේශීය නිෂ්පාදනය මුළුමනින්ම කඩා හැරපු, දල ජාතික නිෂ්පාදිතයෙන් 73ක් විදියට තිබිච්ච ණය ප්‍රමාණය 2015 රට බාර දෙනකොට 90%කට ගෙනල්ලා පත් කරපු ආර්ථිකයක් තමයි 2019 දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හම්බ වෙන්නේ. නිසා අපි දකිනවා මේ සමස්ත ලෝක ආර්ථිකයේම විශාල අර්බුදයකට ගිහිල්ලා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ආපු ලොකුම ආර්ථික අවපාතයට මුහුණ දෙමින් රටේ කිසිම පුජ්‍යලයකට බඩගින්න ඉන්න දෙන්නේ නැතුව කොවිඩ් වසංගතය හරහා නිරෝධායන ක්‍රියාවලියට භාජනය වෙච්චි පවුල් දහස් ගානකට ආහාර මළු ටික ලබා දෙමින්, ඒ අයට ඕනි කරන ඖෂධ ටික, බෙහෙත් ටික ලබා දෙමින්, ඒ අයගේ ජීවිතය සුරක්ෂිත කරමින්, දේශීය කුසිකර්මාන්තයේ නගා සිටවමින් ලංකාවේ තිබෙන තෝරාගත්තු වැව් 4000ක් 5000 ප්‍රතිසංස්කරණය කළා. මහා ගම්වල තියෙන ග්‍රාමීය මාර්ගයට සියල්ලම කිලෝමීටර් ලක්ෂයක් ප්‍රතිසංස්කරණය කළා. සුළු පරිමාණ නිෂ්පාදන මහා පරිමාණ නිෂ්පාදන බවට පත් කරන කර්මාන්ත ප්‍රතිපත්තියක් අනුගමනය කළා. ඊළඟට ගමේ ඉන්න අහිංසක ගොවියගේ නිෂ්පාදන වලට හොඳ මිලක් ලැබෙන ක්‍රමවේදයක් සකස් කළා. මේ රට සංවර්ධනය කරා ගෙනියන්න
එහෙම නැත්නම් මේ තියෙන මට්ටමින් ඉහළ මට්ටමකට ගේන්න පුළුවන් දිගු කාලින ආර්ථික සංවර්ධන සැලැස්මක් දර්ශනයක් මේ ආර්ථිකයට සලසලා තියෙනවා. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති සම්ප්‍රාප්තිය සමග 2019 පස්සේ මේ අගෝස්තු මාසයේ ඡන්දේ පවත්තලා මේ පහුගිය මාස 6 තුලදී සිද්ධ කරපු දේවල් ටික. දැන් මෙතෙන්දී අපි කියන්න ඕනේ අඩුපාඩු නැතුව නෙමෙයි, වැරදි නැතුව නෙමෙයි. ඒ වගේම යම් සිද්ධ වෙනවා අපි දකිනවා අවාසනාවන්ත සිද්ධි සිද්ධ වෙනවා. අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වගේම අපි ඒවට ඉඩ දෙන්නෙත් නැහැ. අපි මේ ජනතාව 69 ලක්ෂයේ ජනතාව අතිගරු ජනාධිපතිතුමා පත් කරනකොට තිබපු විශ්වාසය 3/2 බලයක් අපිට ලබා දෙමින් මේ ආර්ථිකය ගොඩනගන්න ඕනි, මෙන්න මේ මොඩල් එකේ යන්න ඕනි, මේක තමයි ආර්ථික දර්ශනය වෙන්න ඕනි කියපු ආර්ථික දර්ශනයෙන් පිට ක්‍රියාත්මක වෙන්න මේ රජයේ සූදානම් නැහැ. අපි මේ ජනතාවට දීපු පොරොන්දු, ජනතාවට දීපු බලාපොරොත්තු, ජනතා අභිලාෂයන් ඉෂ්ට කරමින් මේ 2021 වර්ෂයේ වෙනකොට 2019 බාරගත්තු රට නෙවෙයි අපි හොඳ ආර්ථික තත්ත්වයක්, සමාජ තත්ත්වයක්, ඒ වගේම සංවර්ධිත තත්ත්වයක් සහිත රටක් අපි බිහි කරනවා. ඒ පිළිබඳව සැකයක් තියාගන්න එපා. තමුන්නාන්සේලා දකින දේශපාලන සිහින අපේ රටේ ජනතාවත් එක්ක සිහින පමණක්ම බව ප්‍රකාශ කරමින් මම නිහඬව බොහොම ස්තුතියි. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේදී රජය මේ මොනවා කතා කරත් අපි විශාල ණය බරකින් ඉන්න රජයක් හැටියට මේ වෙනකොට අපේ රටේ ක්‍රෙඩිට් රේටින්, ඒ කියන්නේ ණය ශ්‍රේණිගත කිරීම වලින් අපි මේ රජය පත් වුණාට පස්සේ ඉතාමත් ශීඝ්‍රයෙන් පහළට වැඩිලා තියෙනවා. දැන් B+ ඉඳලා පිච් කියන රේටින් වලින් B- CC වෙලා අද පහළට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම S&P කියන එකනොත් එහෙමයි, Moody's කියන එකත් එහෙමයි. ඒතර මේ தත්ත්වය තුල අද අපේ රටට ඇත්තටම සාමාන්‍ය විදියට ණයක් ලබා ගැනීම, ඒ ණය ගෙවන්න තියෙනවා. ඒතර මේ ණය ගෙවන්න අපි ගොඩක් කලකට ණය ගත්තා. අද ණය සාමාන්‍ය ක්‍රමවේදයකට ණය ගන්න බැරි තැනකට අපි ඇවිල්ලා තියෙනවා. දැන් අපි දැක්කා ඊයේ වෙනකොට චීනෙන් යුවාන් බිලියන 10000ක් මේ රජයේ මුදල් හොමාරු කර ගන්නවා කියලා තියෙනවා. ඉතින් අපි දැනගන්න කැමති රජයෙන් මේ චීනයේ යුවන් බිලියන 10 ලබා දෙන්නේ, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1500ක් විතර, බිලියන 1.5ක් මේ ලබා දෙන්නේ මොකද්ද දැන් චීනට අපි ඊළඟට විකුණන්නේ කියන එක අපි දැනගන්න කැමතියි. මොකද නිකම්ම මෙහෙම දෙන්නේ නැහැ සල්ලි. ඉතින් ඒකත් අපි දැනගන්න කැමතියි. ඒ වගේම රජයේ අසමත්භාවය කොච්චරද කිව්වොත් දැන් අපි දකිනවා මේ රජයේ ගැසට් ජාති දෙකක් ගහනවා. එකක් තමයි මේ බාණ්ඩවල බද්ද අයින් කරන්න ගැසට් එකක් ගන්න. ඒක රාත්‍රී 12ටම හරිනවා ඊළඟ දවස වෙනකොටම 13 වෙනිදා ගැව්වා නම් අර සීනි වලට ගැව්වා වගේ 14 වෙනිදා ඉඳන් ක්‍රියාත්මකයි. හරි තව ගැසට් එකක් ගහනවා මේ රජයේ. දැන් මෙතන ගැසට් ගණනාවක් තියෙනවා. මේ සීනි වලට ගහපු එක අපි ඉස්සලා කතා කරා. ඊට පස්සේ ගහලා තියෙනවා හාල් වලට, හාල් මිල සම්බන්ධයෙන් ගැසට් 5ක් ගහලා තියෙනවා. දැන් අපි දැනගන්න කැමති මේ රජයේ මේ ගහපු එක ගැසට් එක්කවත් මිලට අපිට හාල් ගන්න හම්බුණා. එතකොට ඒ විතරක් නෙමෙයි ඊළඟට ගහලා තියෙනවා මේ පරිප්පු වලට ගැව්වා රුපියල් 65යි කියලා ගැව්වා. මේ හැම එකටම ගහලා තියෙනවා. ටින් මාල් වලට ගැව්වා. මේ එකක්වත් අද ඒ ගැසට් එකේ මිලට අපිට රටේ ජනතාවට ඒ පාරිභෝගිකයන්ගේ ගන්න අවස්ථාව උදා වුණේ නැහැ. මේක විහිළුවක් බාට පස්සම අන්තිමට අපේ ප්‍රදේශයේ තියෙන පොල් වැඩිපුර පොල් වලටත් ගැහුවා මැනලා ගන්න ගැසට් එකක්. නෑ පොල් වලට මැනලා ගන්න එකක් ගැහුවානේ. ඒක අපි හවුස් කරා. නෑ ගැහුවා නේ බුදුහාලා. එවැනි විහිළුත් සැපෙව්වා. ඉතින් ඒ කොහොම කරත් දැන් රටේ ජනතාව තමුන්නාන්සලාට මුලින්ම ජනාධිපතිවරයා පත් කරගත්ත. ඊට පස්සේ 3/2කට ආසන්න දීලා දැන් අපේ පැත්තේ උතර මුස්ලිම් සහෝදරයෝ 6 දෙනෙක් අරගෙන මන්ත්‍රීතුමාලා අරගෙන 3/2ක් ලබා ගත්තා. 20 වෙනි සංශෝධනයේ සම්මත කරගත්තා. නමුත් ජනතාවගේ ප්‍රශ්න එහෙම පිටින්ම එතරම්මයි රට අසමත් වෙලා තියෙනවා. තමුන්නාන්සලාට බලය මොන තරම් ගත්තත් අද මේ රටේ ජනතාව ඉතාමත් අසරණ තැනකට හැම ශේෂ්ත්‍රයකම එක පැත්තක නෙමෙයි හැම ශේෂ්ත්‍රයකම ජනතාවට ජීවත් වෙන්න බැරි, 3 වේලක් කන්න බැරි රටක් බවට අද මේ රට පත් කරලා තියෙනවා. ඒක කනගාටුවෙන් උනත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. ස්තුතියි ඔබතුමන්ට ජානක වක්කුඹර මහත්මතුමනි. ඔබතුමන්ට අවස්ථාව සංවාදේ නිමා කරන්න. අද මම දැන් පහුගිය ඒව ගැන කතා කරන්නේ දැන් මේ බඩු මිල ගැන කතා කරා. ඔබට හෙටයින්ද වෙනකොට අපි හාල් මිල තවත් අඩු කරලා දෙනවා. මේ රටේ විශේෂයෙන්ම සමෘද්ධිලාභීන්ට ඒ දුප්පත් අයට බඩු මිල වැඩි කියන නිසා රජයේ සම්පූර්ණ මැදිහත් වෙනවා. මැදිහත් වෙලා හාල් මිල අඩු කරලා දෙනවා. තමුන්නාන්සලාට බැලුවාගේ හෙට අනිද්දා වෙනකොට සතුටුසාරා
අපි තව මිල අඩු කරලා මේ රටේ ජනතාවට ලබා දෙනවා. දැන් මේ දවස්වල යනවා ගෑස් මිල වැඩි කරන්න කියලා. මොනම හේතුවක් නිසාවත් ගෑස් මිල වැඩි කරන්නේ නැහැ. මේ ගෑස් කම්පැනි දෙකම තෙල් මිල අඩු වෙච්ච කාලේ ලාභය ලැබුවා. ඒ ලාභය ලැබුවා නම් වැඩි වෙච්ච කාලේ පාඩු ලබන්න ඕන. ඒ නිසා රජයක් කැරියට අපි එහෙම වැඩි කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා ඔය ගෑස් මිලෙම අපි පවත්වාගෙන යනවා. දැන් ගොඩාක් දෙනෙක් කිව්වා ඔන්න අර මිල වැඩි කරයි මේක වැඩි කරයි කියලා. ඒක අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල අඩු කරා වගේම අපි මේ අවුරුදු සමයේ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල අඩු කරනවා මේ රටේ ජනතාවට සහනයක් ඇටියට. ඒ වගේම අපි අදත් රැස්වීමක් තිබ්බ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බඩු මිල අඩු කරන ක්‍රමවේදයක් සකසන්න. රජයක් ඇටියට අපි දැන් වී වැඩි මිලට අරගෙන සහල් අඩු මිලට දෙනවා. මේ රටේ ගොවියා රකින්න ඕනේ. ඒ වගේම ගොයිය වගේම පාරිභෝගිකයා රකින්න ඕන. ඒකම තව භාණ්ඩ රාශියක් අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලයේදී රජයේ මැදිහත් වීම තුළ ජනතාවට ඒ සහනය ලබා දෙන්න. මේ වගේ සහන රාශියක් අපි ඉදිරි කාලේ මේ රටේ ජනතාවට ලබා දෙනවා. ඒ වගේම අර අපේ වසන්ත මන්තුමා මෙතුමාලා ඔක්කොම කිව්වා වගේ මේ පරිසරයට හානියක් වෙන්නේ නැතු වෙන්න පාලම් බෝක්කු පාරවල් එහෙම නැත්නම් ඉවුරු කඩන්න නැතුව මේ රටේ මේ අහිංසක අර උදැල්ලෙන් කූඩෙන් මැනික් කරන ඇයට මේක සහනයක් දෙන්න ඕන. ඒකට දැන් හෙට උදේට සමහරට කියයි ඔන්න බා එක පරිසර විනාශයක් කියලා. හැබැයි මේ රටේ මිනිස්සු ජීවත් වෙන්න නැත් එපා. අපි කියන්නේ පරිසර විනාශයක් කරන්න මේ ගඟක මැද්දක කූඩයක් අරගෙන වට්ටියක් අරන් ගිහලා වැලිඩින්ගයක් ගැරුවට ඒක විනාශයක් වෙන්නේ නැහැ. එසා ඒ අයට සහනයක් දෙන්න ඕන. දැන් මේ පාස්කු ප්‍රහාරය ගැන කියනකොට බැරි වෙලාවත් මේ අපේ පක්ෂක එක්කෙනෙක් එහෙම ජාතික ලයිස්තුවේ ඉඳලා ඒගොල්ලෝ කෝටි 50ක් විතර මේ පාස්කු ප්‍රහාරයේ කට්ටියට වියදම් කළා. ඒ ළමයි දෙන්න ගිහිල්ලා බෝම්බ පුපුරවගෙන මැරුණා නම් අපි පට්ට ගහලා අද පාරේ යන්න බෑ. හැබැයි දැන් මේ ඉබ්‍රාහිම් කාගේ ලයිස්තුවේද හිටියේ? එතකොට මෙයත් මේ පාස්කු ප්‍රහාරේ මෙයාගේ දරුවෝ දෙන්න අර බෝම්බ පුපුරවගෙන මැරුණානේ. දැන් මේ වාර්තාවක් තියෙනවා කෝටි ගාණක් සල්ලි වියදම් කරලා තියෙනවා කියලා මේ වැඩේට. ඒකට මෙන්න මේ ගැනත් මේ හොයන්න ඕන මේක මෙන්න මේව හංගගෙන ඉන්නවද කියලා මේ පාස්කු ප්‍රහාරය තුල මේ ඔබ බාධා කරන්නේ ඒක හොයන්න කියලා අපි කියලා නෑ ඒක තමයි දැන් හොයන්නේ නෑ ඒක තමයි කියන්නේ දැන් මේ අර මේ හංගුවා කියන වාසේ මෙන්න මේව මේ අපි පත් කරපු කොමිසමක් නෙමෙයි ඉස්සෙල්ලා පත් කරපු කොමිසම තමයි මේවා කරේ. ඒකට මේවා ගැන හොයන්න ඕන. දැන් මම කියන්නේ බැරි වෙලාවත් මෙයා අපේ ජාතික ලයිස්තුවක එහෙම අපේ කර්මයකට හරි හිටියනම් අපිට වෙන්නේ බෝම්බ වෙදගෙන ගඟේ පයින්න. ඒක නිසා බන්දවපු කට්ටිය ඉන්නවනේ ඔබතුමාලා බයින්න ඕනේ. ඒක නිසා බාධා ගන්න එපා අපේ මන්තුමා. කේන්ති ගන්න එපා. මම නමක් කිව්වෙත් නැහැ නේ මෙයා ජාතික ලයිස්තුව කොහෙද කියලා. ඒක නිසා හොයන්න ඕනේ අපි කියන මේව ගැන හොයන්න. මේ පාස්කු ප්‍රහාරේ කවුද මහමොලකරු? එයාගේ ලේ පැල්ලමද අරකද මේකද තරාතිර මොනවා? ඕන එක්කෙනෙකුට දනුවන් දෙන්න. එයා කාටද උදව් කරේ ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් හදනවා වගේම අප්‍රේල් මාසේ 31 වෙනිදාට ඉස්සෙල්ලා මේ රටේ අතුරු මාර්ග අපි 60000ක් හදනවා. අප්‍රේල් 31 වෙනිදා වෙනකොට. ඒ වගේම රැකියා ලක්ෂයක් දෙන වැඩපිළිවෙලක් ආවා. 61000ට රස්සාවල් දුන්නා. මේ ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ මේ රටේ ශීඝ්‍ර සංවර්ධනයක් කරනවා වගේම මෙන්න මේ මාර්ග හදනකොට මේ ඔක්කොම සල්ලි යන්නේ ගමේ මිනිස්සුන්ට. ගමේ මිනිස්සු අත්වඩක් දීලා හරි මොනවා හරි දීලාට යන්නේ. ඒක නිසා අපි මේ ඉදිරි සතියේ ඇතුළත අපි මාර්ග 60000ක් පටන් අරගෙන අප්‍රේල් 31 වෙනිදා වෙනකොට අපි අවසන් කරනවා. ඒක දැවන්ත සංවර්ධනයක් කරනවා. ණය ගෙවන්න බෑ කිව්වා. අදත් අපි මුදල් අමාත්‍යාංශෙත් එක්ක සාකච්ඡාවක් තිබ්බා. ණය ගෙවන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ණය ගෙවනවා. හැබැයි අපි ආනයනේ සීමා කරලා තියෙනවා. අපනයනේ වැඩි කරන්න තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් මේ වැඩපිළිවෙල කරගෙන යනකොට අපි විපක්ෂයේ සහෝදරවරුන්ගෙන් ඉල්ලන්නේ හොඳ වැඩේට උදව් කරන්න කියලා. ඉතින් හැම වෙලේම කොහේ හරි මිනිස්සෙක් ගහක් කැපුවොත් එහෙම නැත්නම් පතලයක් කැපුවොත් එහෙම නැත්නම් වැලිඩිංග කොට දැක්කොත් ආණ්ඩුවේ account එකටමයි දාන්නේ. හැබැයි මම මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සියල්ලගෙම කියනවා තරාතිරම නොබලා එයාට දැනුම් දෙන්න ඕනේ. මේ මෙතන යම්කිසි ගැටලුවක් තියෙනවා. ඒ නිසා ආණ්ඩුවේද විපක්ෂයේද එහෙම නැත්නම් මේ මොකටවත් නැද්ද? කවුද කියලා වැඩක් නැහැ. කවුද කියලා වැඩක් නැහැ. ඒ අයට මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නීතිය ක්‍රියාත්මක කරු මේ කාටවත් මොකුත් කියන්න විදියක් නැහැ. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්ද දුන්නා. එතුමා කවදාවත් රටේ ජනතාවට ද්‍රෝහී වෙන නායකයෙක් නෙමෙයි. මේ රටේ ජනතාවට හොඳ රටක් හදන්න 24 පැයෙන් පැය 10කට වඩා වෙහෙස මහන්සි වෙන කෙනෙක්. ඒ නිසා ඉදිරි කාලේ ඔබට සහන දෙන්න මේ ආණ්ඩුව කටයුතු කරනවා.
එතුමනත් මතු කළ පරිපුද්ධිම පාස්කු ප්‍රහාරයේ කවුද මහමලකරු තවමත් අප කවටත් තියෙන ප්‍රශ්නයක්. අපි එළඹෙන සතියවත් ඊට කිසියම් පිළිතුරක් ලැබෙවයි බලාපොරොත්තු වෙමු. එළඹෙන සතියේ සංවාද කරන අතරතුර ඒ පිළිබඳ කතා නොකරන්නට. අද දවසේ කැලණි දේශපාලනයේ කතාව සුරියට සහභාගී වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යතුමන්ට ඒ වගේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුර මන්ත්‍රීතුමන්ට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබඩ මැතිතුමන්ට ඒ වගේම ජාතික ජන බලවේගය නියෝජනය කරපු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මැතිතුමන්ට අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ සංවාදයේ සමග එක්වීම පිළිබඳව. ඔබටත් ස්තුතියි අප නරඹුවාට. සුබ අලුත් දවසක් උදා වී තිබෙනේ. ඒ දවස ඔබට සුබ වේවා. ඒ ප්‍රාර්ථනාවෙන් අප නික්මන්නේ ලබන සතියේත් අපි රටේ හෙට දවස පිළිබඳ සංවාද කරමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.